අයිබෝවන් අද විශේෂ ජනහඬ සංවාදය එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් හිටපු අමාත්‍ය පාලිත රංගී බණ්ඩාර මැතිතුමා සමග අයිබෝවන් ගරු මහලේකම්තුමනි අපගේ ආරාධනය පරිදි මේ සාකච්ඡාවට මේ කාර්යබහුල මොහොතේ පැමිණීම ගැන අප අගය කරනවා. ඒ වගේම අප ඔබගෙන් තීරණාත්මක ප්‍රශ්න කිහිපයක් ඇසීමටත් බලාපොරොත්තු වෙනවා. මොකද ඔබ දේශපාලන පක්ෂයේ නායකයා තමයි වර්තමාන රටේ අග්‍රාමාත්‍යවරයා. අභියෝගයක් බාරගෙන තිබෙන රට ගොඩනැගීමේ අභියෝගය. ඒ අභියෝගයේ ජයග්‍රහණය කිරීමේ මං කොහොමද සකසා ගන්නේ කියන කාරණා පිළිබඳව එක්සත් ජාතික පක්ෂයේ මහලේකම්වරයා හැටියට ඔබතුමාගෙන් කරුණු කාරණා කිහිපයක් මෙසීමට අපි අපේක්ෂා කරනවා. ගරු මහලේකම්තුමනි, එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මැතිතුමා අකමැතිකම බාරගන්නේ මා පෙර සඳහන් කළ පරිදිම ශ්‍රී ලංකා පොජ්ජන පෙරමුණු රජය තුල කඩා වැටුණු නිසා රට ශ්‍රේෂ්ඨ ගණනාවකින් බිඳ වැටලා රටේ සංසුන්කාරී වාතාවරණයක් තුලයි අනිල් වික්‍රමසිංහ මැතිතුමා අගමැතිවරයා බාරගන්නේ. ජනතාවගේ ප්‍රශ්න බොහොමයක් මතුවෙමින් තිබුණා. ප්‍රශ්න විශාල සංඛ්‍යාවකින් පීඩාවට පත් වෙලා තිබුණා. පෝලිං ඇති වෙලා තිබුණා. දැන් තියෙන පෝලිං වගේම. ඉතින් රනිල් වික්‍රමසිංහ මැතිතුමා වගේ අත්දැකීම් ඇති කලපුරුද්ද පළපුරුද්ද ඇති දේශපාලන નાයකයෙක් අග්‍රාමාත්‍ය ධුරය බාරගෙන ජනතාව හිතුවා ශනික විසඳුමක් ලැබෙයි කියලා. ඒක යථාර්ථය කොයි ආකාරයෙන් වේද කියන ප්‍රශ්නේ නෙමෙයි මා කියන ජනතාවගේ ආකල්පය උනේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා ආවොත් මේක මොනවාර දෙයක් කරයි කියලා. දැන් දින 50ක් ගෙවිලා අවසන් ගරු මහලේකම්තුමනි. පේන්න දෙයක් වෙලා තිබෙනවද? ඔව් විශ්වදී තරන් කාර්යන කොච්චර බහුලවන්ත ප්‍රශ්නයක් නැහැ මේ වෙලාවේ අපිට තියෙන ප්‍රශ්නේ තියෙන ඉන්ධන සපයා ගැනීම පමණයි. මොකද TNL එන්න ආයතනට එන්න ගියාම දුරකටර ගියාගෙන එන්න තියෙන්නේ. එතන අපි කැමති නම් අපේ සිරිකොත මන්දිරේ හරි අපේ ජාතික සේව මුලස්ථානයේ හරි අපිට දෙන්න පුළුවන් පහසුකම් මේ ස්ටුඩියෝ එක පවත්වාගෙන යන්න හැම දේශපාලන පක්ෂයකටම හැම වෙනත් නියෝජිත වෙන්න පහසු වෙනවා ඔබේ ආයතනට එන්න. අපිට ඒ පහසුකම් තලතල දෙන්න පුළුවන්. හොඳයි. බොහොම ස්තුතියි. අද මේ අවස්ථාවට මේ ආරාධනා කිරීම පිළිබඳව. එනම් මම මතක් කරන්න ඕන මැයි මාසේ 12 වෙනිදා. මැයි මාසේ 12 වෙනිදා රනිල් වික්‍රමසිංහ මැතිතුමා 6 වෙනි වතාවට අග්‍රාමාත්‍ය ධුරය බාරගත්තා. හැබැයි මේක රනිල් වික්‍රමසිංහ මහත්තයා ගිහිල්ලා මට දෙන්න කියලාවත් ලියුම්ලියලවත් අරගත් එකක් නෙමෙයි. මහින්ද රාජපක්ෂ මහත්තයාට ජනතා ප්‍රසාදයට පත් වුණාට පස්සේ ඔහු ඒ පෙල් හින්දා ඔහුට කඩාවැටීම තුළ අයින් වෙන්න සිද්ධ වුණා. මේ අයින් වීම තුළ ජනාධිපතිවරයාගේ කාර්යභාර තමයි ඊළඟට කවුරු වගකීම් යුතු පාර්ලිමේන්තුවට වගකීම් යුතු පුද්ගලයෙක් අගමැතිවරයාගෙන් පත් කිරීම. ජනාධිපතිවරයා ව්‍යස්ථාවෙන් මේ කටයුතු කරන්න බැඳිලා ඉන්නවා. එහෙම නැති වුණොත් රට අරාජික වෙනවා. එතකොට ජනාධිපතිවරයා මේ සම්බන්ධව ආරාධනා කරේ විපක්ෂ නායක අපේ මිත්‍ර සජිත් ප්‍රේමදාස මැතිතුමාට. සජිත් ප්‍රේමදාස මැතිතුමා ඒ ආරාධනාව බාරගත්තේ නැහැ. ඔහු ඒ සඳහා කොන්දේසි දැම්මා. ඉතින් ඊට පස්සේ අපිට දන්න විදිහට මේ ජනාධිපතිතුමා ආරාධනා කරලා තිබුණා කවුද අපේ සරත් පොන්සේකා මැතිතුමාට සරත් පොන්සේකා මැතිතුමා කොන්දේසි දාලා තිබුණා ඔබතුමා ජාතිය අමතලා මාව පත් කරනවා කියන එක ප්‍රකාශයක් කරන්න. ඒ ප්‍රකාශයේ වල පැය 36ක් අපි පැය 48 තමයි. පැය 48ක් ජනතා ප්‍රචාරය මොකද්ද කියන එක බලලා ඊට පස්සේ මම බාර ගන්නම් කියලා. එතකොට ඒ ඔප්ෂන් එකත් ඉවරයි. එතකොට ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු නියෝජනය කරන අනුරුද්ධ ශානායක මහත්මලා එතුමලා මේක බාර ගන්න ඉදිරිපත් වුණේ නැහැ. ඊළඟට තව වැඩි පිරිසක් ඉන්න තැනක් තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිතුමා පළපුරුද්දක් තියෙන කෙනෙක් අවුරුදු 40ක් දේශපාලන පාර්ලිමේන්තු නියෝජනය කරපු කෙනෙක්. එයාට තිබුණා මේ වගකීම මම බාර ගන්නවා කියලා ඉවරලා එයා කියනනේ මගේ පාලන කාලේ මෙහෙම කරා ජාත්‍යන්තරයෙන් මෙහෙම පිළිගත්තා රජින මෙහෙම පිළිගත්තා කියලා. ඉතින් ඒ විශ්වාසය පිළිගැනීම තිබුණාට මෛත්‍රීපාල සිරිසේන මහත්තයාට මේ රට කොට දැමීමේ අභියෝගය බාර ගන්න තිබුණා. මෛත්‍රීපාල සිරිසේන මහත්තයා මේක බාරගත්තේ නැහැ. ඒක මේ සියලු දේවල් මගහැරියා. අවසානට තමයි රනිල් වික්‍රමසිංහ මහත්තයා එන්නේ කිව්වේ. රනිල් වික්‍රමසිංහ මහත්තයා එන්නේ කියලා මේ රටේ මේ අර්බුදයෙන් කොහොමද කරගන්නේ කියනකොට රනිල් වික්‍රමසිංහ මහත්තයා ඒ වගේ බාරගත්තා. ඒ බාර අරගෙන 12 වෙනිදා රාත්‍රියේ දුරුන්දා 14 වෙනිදා උදේ
මේ වැඩ බරගත්තා. ඇත්තටම රනිල් වික්‍රමසිංහ මැතිතුමා අග්‍රාමාත්‍ය ධූරය බාර ගන්න කියලා කිව්ව සැනින්ම එතුමාගේ කැමැත්ත ප්‍රකාශ කළ බාරගත්තද? එහෙම නැත්නම් එතුමා යම්කිසි කොන්දේසි මාලාවක් ඉදිරිපත් කළාද? රනිල් වික්‍රමසිංහ මහත්තයා කොන්දේසි ඉදිරිපත් කරේ නැහැ. රනිල් වික්‍රමසිංහ මහත්තයා කිව්වේ එකම කාරණේ ආර්ථිකය ගොඩනැගීමත් ව්‍යවස්ථා සංශෝධනය සිදු කිරීම පිළිබඳව. මොකද රටේ මතයේ තියෙන ව්‍යවස්ථා සංශෝධනය කරන්න ඕන කියලා. ඒකාධිපති ව්‍යවස්ථාවට යන්න බෑ විස අපෝසි කළ 19 තිබතෙන්ට ගේන්න ඕන කියන මතය රටේ පොදු ජනතාවගේ මතය. ඒ මතය ප්‍රකාශ කිරීම තමයි රනිල් වික්‍රමසිංහ මහත්තයා කිව්වේ. ඉතින් මේ ජාත්‍යන්තරයේ සහයෝගය අරගෙන මේ රට ගොඩනැගීම සඳහා හැමදෙනාගේම සහාය අරගැනීම ජනාධිපතිවරයාගේ කාර්යභාරය කියන එක රනිල් වික්‍රමසිංහ මහත්තයා මතක් කරලා දීලා තියෙනවා. ඇත්තටම අගමැතිකම් බාර ගන්න කලින් පැවති මේ දිනේදී ඔබතුමත් සහභාගී වෙච්ච මේ දින සමරුම් උත්සවයේ කොළඹ නගර ශාලාවේදී රනිල් වික්‍රමසිංහ මැතිතුමා කිව්වා මේ රජය මෙහෙම ගියොත් කරන්න බෑ. අපි ජාත්‍යන්තරයේ හවලට කතා කරන්න ඕනේ, හබතන්ට යන්න ඕනේ, කඩින් මේ දේ කරන්න ඕනේ ආදි වශයෙන් බොහොම සක්‍රියව මේක ඉක්මනින් කරන්න ඕන දෙයක් කියලා ඒ ප්‍රකාශය අපි දැක්ක මේ දින ප්‍රකාශය රනිල් වික්‍රමසිංහ මැතිතුමා එක්සත් ජාතික පක්ෂ නායකයා හැටියට. නමුත් ඒ වගේ කඩිමුඩිය වැඩ අගමැතිකම ගත්තට පස්සේ වෙන්නේ නැති අය මහලේකම්තුමනි. නෑ බොහොම පැහැදිලි වෙලා තියෙන්නේ. තරන්න ඔක මේ රනිල් වික්‍රමසිංහ මහත්තයා කියපු පළවෙනි අවස්ථාව නෙමෙයි. 2020 මහමැතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහත්තයා කිව්වෙත් ජාත්‍යන්තරයේ සහයෝගය ලබාගෙන මේ රට ගොඩ දානවා. මම පෙන්නන්න ඉදිරියේදී අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේදී 2020 අපි ඉදිරිපත් කරලා තියෙන්නේ ජාත්‍යන්තරයේ සහයෝගය ලබාගන්නේ කොහොමද? මේ අර්බුදයට මුහුණ දෙන්නේ කොහොමද කියන එක තමයි එදා රනිල් වික්‍රමසිංහ මහත්තයා කියලා තියෙන්නේ. එහෙනම් ඒකයි අපි කියන්නේ දුරදක්න නායකයෙක් ඉන්නවා අපිට කියලා ඉවරලා. ඒකට දැන් මෙතන මේ මයි මාසේ 14 වෙනිදා උදේ එතුමා වැඩ බාර ගත්තා නිවාසයෙන්. වැඩ බාර ගන්නකොටත් වීකෙන්ඩ් එක නැත්නම් මේ සතියන්තයක් දිගු නිවාඩුවක් තියෙන. වෙසක් පොයත් එක්කලා. ඒතර රනිල් වික්‍රමසිංහ මහත්තයා වැඩ බාර අරගෙන මේ උත්සව තියන රබංග අහන්න මේ කරන්න ගියේ නෑ. කිරිබත් කැල්ලක් කාලා ඉවරලා අපිත් එක්කලා පළවෙනි නිර්මාණ ගැව්වේ වජිරාභය වර්ධන සභාපතිතුමාට මට ඒ වගේම සාගල රත්නායක මහත්මයා ජාතික සමිතියතුමාට ඒ වගේම රුවන් විජයවර්ධන නියෝජ්‍ය නායකතුමා අපි හතර දෙනාට අපිට කතා කරලා මේ ශේෂ්ත්‍ර හතරක් බාර දුන්නා. ඉන්ධන සහ ගෑස් සම්බන්ධව තියෙන අර්බුදයට මොකද්ද විසඳුම? අපි කොහොමද මෙතන මේ ප්‍රශ්න ටික හඳුනා ගැනීම සහ ප්‍රශ්නේ විසඳුම. ඒ වගේම අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය පිළිබඳව වජිරාභය වර්ධන මහත්මයාත් මමත් රුවන් විජයවර්ධන මහත්මයා ඖෂධ සම්බන්ධවත් එදා අකිල විරාජකාරයව සමාජයේ සහභාගී වුණේ නැහැ. නමුත් එතුමාට පොහොර සම්බන්ධ ගෝයින් පස් මේ පිළිබඳව සොයලා බලලා කඩිනමේ වාර්තාවක් දෙන්න කියලා. මොකද එදා වෙනකොට කවුරුත් හිටියේ නැහැ මේ අමාත්‍ය මණ්ඩලයේ හෝ ලේකම්වරු. ඒතකොට ඉතුරු වෙලා හිටපු ලේකම්වරු දෙන්නයි එක්කෙනේ ජනාධිපති ලේකම් අගමැතිතුමා පත් වෙනවත් එක්කම පත් කරගත්ත අග්‍රාමාත්‍ය ලේකම් සමන්වේක නායක මහත්තයත් විතරයි. එතකොට වෙන එතුමාට වැඩ කරන්න දේශපාලන මේ යාන්ත්‍රණේ කවුරුවත් නැහැ. ඔබතුමාලා කමිටු 4කට පත් වුණානේ. එක්සත් ජාතික පක්ෂ නිලධාරී මණ්ඩලය කෙලින්ම දෙන්න පත් වුණේ. ඒ කමිටු 4 දින කීයක් රාජකාරී කළාද? ඒ දින 4-5 තුල ලැබුණාද කලේ? අපි බොහොම කෙටි කාලයක් වැඩ කටයුතු කරේ. අල්ලේ මේ අග්‍රාමාත්‍ය කාර්යාලය මල්පාරේ අපි දවස් 3ක් වගේ කාලයක් තමයි අපි විශේෂයෙන්ම ගිහලා දෙන සහභාගීව වැඩ කටයුතු කරේ. අපි පිටකොටුවේ වෙළඳ මහත්තයාගේ ඉඳලා සතොස්ස මේ ආදී පාරිභෝගික ද්‍රව්‍ය අධිකාරිය මේ සියලු දෙනා ගෙන්නගෙන පාරිභෝගික භාණ්ඩ අත්‍යවශ්‍ය භාණ්ඩ ටික කොහොමද අපි දෙන්නේ? ඒගොල්ලන්ට තියෙන ගැටලු මොනවාද කියලා ඉවරලා ඒ පිළිබඳ අධ්‍යයනය කරලා අපි අග්‍රාමාත්‍යතුමාට වාර්තා දුන්නා. 20 වෙනිදා කැබිනට් මණ්ඩලය පත් කරා. කැබිනට් මණ්ඩලය පත් කරාට පස්සේ ඒ කටයුතු ඉදිරියෙන් යන්න ගෙන යන්න තිබුණේ. හැබැයි කියන කනගාටුයි අපි මේ අත්‍යවශ්‍ය භාණ්ඩ හිගේ වළක්වා ගැනීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග කීපයක් අපේ වාර්තාවේ ඉදිරිපත් කළ දෙන මම වාර්තා දෙනුත් ඇති. ඒ වාර්තාව සෙන්ට්‍රල් බැංකින්ගෙන් ඊතරම් අවධානයක් යොමු කරලා නැහැ සමහර කරුණු පිළිබඳව. මොකද මම කියන්නට අවුරුදු එකමාරක් මේ රටට කණ්ඩ දීලා තියෙන ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුවෙන් නෙමෙයි. මේ රටේ මිනිස්සුන් අත්‍යවශ්‍ය ආහාර පුරව්‍ය කණ්ඩ දීලා තියෙන අර පිටපොට්ටුවේ ඉන්න තොගවෙල්ද ව්‍යාපාරිකයෝ. ඒ තොගවෙල්ද ව්‍යාපාරිකයෝ රුපියල් ඩොලර් බිලියන 3 ඉඳලා ඩොලර් බිලියන 230 දක්වා අද විදේශීය සැපයින් කරුවන්ට ණය. සමහර මේ තොගවෙලන මහතර ඩොලර් බිලියන 3ක් උපරිම ණය තියෙන එක නා ඩොලර් බිලියන 230 දක්වා ණය. ඒගොල්ලෝ තමයි ලෝකෙ මෙහෙට බඩු ගෙනලා ඉවරලා මේ මාකට් එකට දාලා කණ්ඩ දීලා තියෙන්නේ. ඉතින් ඒක විසඳීම සඳහා ඕපන් මේ ටෙන්ඩර් ඕපන් මේ LC ඕපන් සිස්ටම් එකට කොහොමද යන්නේ කියන එක පිළිබඳව මේ පීඩනය ජනතා පීඩනය අවම කිරීම සඳහා අපි යෝජනා කරලා තිනවා. ඒක සෙන්ට්‍රල් බැංකුවේ ක්‍රියාත්මක කරන්නේ නැහැ. තාම වෙනකම් මම දන්නේ මොකද්ද හේතුව කියලා ඉරලා. කොහොමනත් ගෑස් පිළිබඳව ඉතින් ඉන්ධන පිළිබඳව සාගල රත්නායක මහත්මයා
පොහොර පිළිබඳ අකිල කාර්ය සම්මාතර උරාණු විජේවර්ධන මහතා ඖෂධ පිළිබඳ. ඒකෙන් තමයි ඖෂධ වර්ථ 56 අත්‍යවශ්‍ය 14කයි බරපතල හිගයක් තියෙනවා කියන එකත් අනාවරණය කරගත්තා. ඒ වෙනකොටත් ඖෂධ සැපයීම් කරුවන්ටත් මුදල් ගෙවලා නැහැ, පොල්ල තියලා තියෙන්නේ. පිටකොටුවේ මුදලාලිලා රුපියල් වලින් බැංකු වලට දාලා තියෙනවා. නමුත් ආණ්ඩුව ඩොලර් වලින් ගෙවන්නට ඕන. ඒක ගෙවලා නැහැ. ඒ පොල්ල තියලා තියෙන්නේ. ඒ අනුව ඒ ව්‍යාපාරිකව පත් වෙලා තියෙන අපහසුතාවය මේව සම්බන්ධ අපි වාර්තා දුන්නා. ඒ කමිටු හතරට පත් වෙච්ච ඔබතුමාගේ දේශපාලන පක්ෂයේ නායකයන්ට ඒ කාලේ ඒ කමිටු මහන්සි වෙලා රැස් කළා වාර්තා හදලා දුන්නට පහදන් වලටත් මුදලක් දෙන් කරන්නේ නැති අග්‍රාමාත්‍ය කාර්යාලය. ඒ ආපු කණ්ඩායම් වලට මේ බොහෝ විට ප්ලේන් ටිකක්වත් දුන්නේ නැහැ. අපි ප්ලේන් ටික බොණ්ඩ ගියේ නැහැ. දැන්ටත් අග්‍රාමාත්‍ය කාර්යාලයේ කිරිත එකක්වත් දෙන්නේ නැහැ. මේ අග්‍රාමාත්‍ය කාර්යාලය අදත් වැඩි මොනොත් කෙනෙකුට ලැබුණොත් ලැබෙන්නේ කහට කෝපයක් නැත්නම් ප්ලේන් ටික. එතනින් හට දෙයක් දෙන්නේ. ඒ තරම් වියදම් සීමා කරලා ඉවර කරේ. අපි කිසිම කෙනෙක් එක රුපියලක්වත් උතුම් අරගෙන නැහැ. සියලු දෙනාම බොහොම සුවේච්ඡාවෙන් ටෙලිෆෝන් බිල පවා ඉන්ධන ටික පවා තමගේ කෑම එකේ ඉඳලා ප්ලේන් ටික ඉඳලාම අපි අපේ වියදම තමයි දරුවේ. අපි මේක ගරු අගමැතිතුමාට සහාය වීම සඳහා රටට සහාය වීම සඳහා සුවේච්ඡාවෙන් තමයි මේ සියලු දෙනාම එකතු වෙලා කරේ. එතනින් පටන් ගත්තම ටෙරේ වාර්තා තුර අගමැතිතුමා පටන් ගත්ත ගාම මේ තියෙන මූලික ප්‍රශ්න හතරට විසඳුම් ගන්න කොහොමද කියලා බැලුවා. ඒක සම්බන්ධව තමයි අපි යොදවලා කරුවේ. විශේෂයෙන් ඇමති මණ්ඩලය පත් කරගත්තා. එතනින් එහාට ඇමති මණ්ඩලය වැඩ කටයුතු කරන්න යන්න ඕන. ඒගොල්ලන්ට ඒ වගකීම තියෙනවා. ආපහු අපි ගිහිල්ලා ඉංග්‍රීසි ගහන්න ගෙත් නැහැ. පත් වෙච්ච කිසිම ඇමතිවරයෙකුට දැන් අත්‍යවශ්‍ය ආහාර වලට පරිභෝග කරන නලින් මන්ත්‍රීතුමාට එන ඇමතුමාට අපි කතා කරනවා. අද වෙනකම් අපි ටෙලිෆෝන් එකේමවත් කතා කරලා නැහැ. සැපයුම් කරුවෝ කවුද? ටෙන්ඩර් කරනවද? මොකක්වත් අපි කතා කරලා නැහැ. අපිට මේ දිහත් වෙන අවශ්‍යතාවයකුත් නැහැ අපිට තියෙන්නේ. කඩිනමින් ජනතා පීඩනය ඉවත් කිරීමට සහාය වීම පමණයි අපි කරලා තියෙන්නේ. ඉන්පස්සේ අගමැතිතුමා එතන අපි දවස් කිහිපෙ හිටපු හින්දා දන්නා වැඩ බාරගත්ත මොහොතේ ඉඳලා රාත්‍රී 9 10 11 වෙනකන් අගමැතිතුමා මේ මල්පාරේ අගමැති කාර්යාලය වැඩ කරේ. උදේ ඉඳලා රාත්‍රී වෙනකන් රාත්‍රී 10 11 වෙනකම්ම ජාත්‍යන්තර වශයෙන් සම්බන්ධතා තියෙන තානාපතිවරු මූල්‍ය අරමුදල් වල සමාජික මේ වගේ සංවිධාන වල සමාජිකත් එක්ක දිගින් දිගටම සාකච්ඡා කරා. ටිකට මේගොල්ලෝ ආවා. එල්ලෙරලා ඒගොල්ලෝ සාකච්ඡා කරලා ඉවරලා තමයි අද මෙතෙන්ට ඇවිල්ලා තියෙන්නේ. අද මෙතෙන්ට මොකද්ද කොහෙද ඇවිල්ලා තියෙන්නේ? රයිට්. මයික තමයි කියන්නේ. තෙරන් අද මේ රටට සල්ලි දීලා ඩීසල් නැවක් ගේන්න බෑ. සල්ලි දීලා ගෑස් නැවක් ගන්න බෑ. සල්ලි ගෙවලා ගේන්න බෑ. ඇයි? ඩොලර් මිලියන 650කට වැඩි ප්‍රමාණයක් තෙල් සපයන කරුවන්ට ණය පොල්ල තියලා. ණය කියන්නේ මේ ණයට අරගෙන ගෙවන්න ඕනලා ගෙවුවේ නැත්නම් පොල්ල තියලානේ. දැන් තියෙන්නේ පොල්ල තියලා. එතකොට ගෑස් වල ඩොලර් මිලියන 200කට ආසන්න ප්‍රමාණයක් පොල්ල තියලා. ඖෂධ ගණන් කරුවන්ටත් එහෙම ඖෂධ සපයන කරුවන්ටත්. ඒ වගේ මම අර කිව්වේ මුලින්ම අත්‍යවශ්‍ය ආහාර ගේන කට්ටියද අන්නේ ඒ විදිහට දැන් ව්‍යාපාරිකයෝ ටිකට ප්‍රශ්න වෙලා ඒගොල්ලෝගේ මුදල් අරගෙන අර මිනිස්සුන්ට ගෙවලා නැතුව දැන් මේ මිනිස්සු තමයි බ්ලැක් ලිස්ට් වෙලා තියෙන්නේ. මේ ටික ගෙවන්නේ නැහැ කියලා. දැන් උතෙන්ටපත් වෙලා තියෙනවා. දැන් ඒ නිසා මෙතන මොකද්ද කරලා තියෙන්නේ? ඕක කරලා තියෙන බැරල් බඩේ දැන් බලන්න ගෑස් ටික. ගෑස් මාසෙකට මෙට්‍රික් ටන් 25000ක් වුණා. එතකොට අද තියෙන තත්ත්වය 25000 මැදියේ 30000ක් වෙයි. මොකද හේතුව? අද හැම ගෙදරකමයි ගෑස් සිලින්ඩර් හිස් කරගෙන තියෙන්නේ. හිස් වෙලා තියෙන්නේ. එතකොට දැන් වෙනදාට වඩා මේ වෙලාවේ පළවෙනි මේ ස්ටාර්ට් එකේදී ලොකු බල්කයක් ඕන වෙයි. ඒ නිසා තමයි අපි ගෑස් මෙට්‍රික් ටන් ලක්ෂයක් ගේන්න තුන් කරලා තියෙන්නේ. හෙට පස්සෙන්දා අනිද්දා ඉඳලා ගෑස් මේ සිලින්ඩර් ලක්ෂය බැගින් දිනපතා වෙළඳපොළට නිකුත් කිරීමට ලිට්‍රෝ සමාගමේ සභාපතිවරයා සූදානම් වෙන දෙන මේක කරන්න නිකන් ආවට කියලා සභාපතිකම් වල වාඩි වෙලා බෑ. ඒ මේ කලපුරුද්ද තියෙන සභාපතිවරයා තමයි මුදිත පීරිස් මහත්තයා. ඔහු අප්‍රසාදයටපත් වෙච්ච පුද්ගලෙක් නෙවෙයි. ඔහු වැඩ කරලා ප්‍රසාදයටපත් වෙච්ච උදේ අන්න අගමැතිවරයා මුදල් අමාත්‍යාංශයේ බාර ඇමතිවරයා විදියට ලිට්‍රෝ සමාගමට සභාපතිවරයා යමක් කරන්න පුළුවන් ප්‍රසාදයටපත් වෙච්ච හැකියාවක් දැනුම සම්බන්ධකමක් තියෙන මුදිත පීරිස්පත් කරා. දැන් මුදිත පීරිස් මහත්තයා සම්බන්ධ කරගෙන ලිට්‍රෝ සමාගම සේවකයෝ සම්බන්ධ කරගෙන ඊට පස්සේ ජාත්‍යන්තර සැපෙන් කරුවොත් එක්කලා වැඩි පටන් ගත්තා. ජාත්‍යන්තර සැපෙන් කරුවොත් එක්ක කතාරල ඉවරලා ගන්න පුළුවන් අඩුම මිලට වැඩිම ප්‍රමාණයක් සපයන්න පුළුවන් සමාගම තෝරාගෙන ඒ සමාගමට බාර දීලා ඉවරලා දැන් ගෑස් ටික එනවා මෙට්‍රික් ටන් ලක්ෂය 6 වෙනි දැන් පස්සේ ගෑස් පොලිමේ කතන්දර ඉවරයි. ඒ ගෑස් සම්බන්ධයෙන් මේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා නේද? මෙතන කොමිස් බදල් යනවා වැඩි කරලා නාගනන්ද ප්‍රශ්නයක් තියෙනවනේ. හැමතැනම ප්‍රශ්න නතු කරනවා විවිධ මාධ්‍යෝ ඒකමයි අහන්නේ. ඔව් ප්‍රශ්නේ ගැන නාගනන්දනේ. මොකද නාගනන්දට හොඳ ඉතිහාසයක් තියෙන කෙනෙක්.
අධිකරණයෙන් දොට්ට දැම්ම නඩුවලට සහභාගී වෙන්න එපා කියලා. ඒ වගේම මොකද අල්ලස් කොමිසමේ මොකද රේගුවේ ඉන්නදී අල්ලස් රුපියල් 15000ක් අරගෙන අපි මෙතන නැති නිසා අපි ඒකනේ කතා නොකරමු. නමුත් මම කැමතියි දැනගන්න ඔබතුමාගේ එතන ඒ යම් ගනුදෙනු වෙදී යම් දූෂිත ආකාරය සිදු වෙලා තිබෙනවා කියන චෝදනාව සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වහම ප්‍රමාණවත් අපි මේ පුද්ගලයෝ ගැන නම් සම්බන්ධ මම ඒක කිව්වේ මේ කරපු සාධනීය ක්‍රියාකාරකමට අකුල් හිලන්පු ඒ පුද්ගලයා ගැන රටේ ජනතාව දැනගන්න ඕන මෙවැනි පුද්ගලයෙක් මේ කියන කතා ඇත්තද නැත්තද කියලා. නැත්නම් මට පෞද්ගලිකව යාට මට ගහන්න අවශ්‍යතාවයක් නැහැ. මොකද මැතිවරණ ඉදිරිපත් වෙනවා කියලා රටේ ජනතාව රුපියල් 100ක් එකතු කරානේ. එතුමා විතර නෙමෙයි මම දැක පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් පවා මේක පොදු ව්‍යාපාර කාර්ය සභාවේ ප්‍රශ්න කරන්න ඕන කියලා යෝජනාවක් ඉදිරිපත් කළා තිබුණේ. ඒක ගැටලුවක් නැහැනේ. මේක මෙතන තියෙන්නේ සමාගම් තුනක ටෙන්ඩර් අන්තිම තිබුණේ. එකක් තමයි අඩුම ලන්සු ඇවිල්ලා තිබුණේ ඩොලර් 96කට සියම් ට්‍රේඩින් සමාගම. සියම් ට්‍රේඩින්ස්ලා තමයි ලංකාවට මේ ගෑස් සපය හේතුනේ. එතකොට මේගොල්ලෝ සපයන්න පුළුවන් කියලා කිව්වේ මෙට්‍රික් ටන් 6000යි. එතකොට මාසයකට අපට අවශ්‍යයි මෙට්‍රික් ටන් 25000. දැන් මේ වෙලාවේ 30000ක් වතුන කියලා කියන්නේ අපි ඒකයි අපි අත්වෙන්තෝ. එතකොට 25000ක් ඕන තැනට 6000ක් අපේනවා කියන්නේ මෙට්‍රික් ටන් 19000ක සෝටේ හිගයක්. එතකොට මේ 19000 හිගය කියන්නේ අර යාචකයාගේ තුවාලේ වගේ සදාකල් ගෑස් ප්‍රශ්නේ කවදාවත් මේක සුව වෙන්නේ නැති රෝගයක් වඩපත් වෙනවා. හැමදාම පාරේ මිනිස්සු විප්ලව මිනිසුන්ගේ සතුට ජීවත් වෙන්න විදියක් නැහැ. අපිට ඕන මිනිසුන්ගේ සතුට ඒ සතුට දෙන්න විදියක් නැහැ. එතකොට මොකද කරන්නේ? ඒගොල්ලොත් එක්ක සාකච්ඡා කරලා මේක වැඩි කරගන්න. සාකච්ඡා කරපුවම මේගොල්ලෝ උපරිම දෙන්නම් කියන්නේ මෙට්‍රික් ටන් 16000යි. එතකොට 16000ක් දෙනකොටත් තව මෙට්‍රික් ටන් 9000ක හිගයක්. එහෙනම් ඒත් ප්‍රශ්නේ ඉවර නැහැනේ. ඒත් යාචකයා තුවාලෙම නියමනම්. එතකොට මේක ඔජස් කරන්න දීලා බෑ. ඊට පස්සේ තමයි ඊළඟ සෙකන්ඩ් ඔප්ෂන් එකට ගියේ. ඒ ඔප්ෂන් එකට යනකොට ඒගොල්ලෝ ඩොලර් 128යි ඒගොල්ලෝ අපි ඉල්ලුවේ 60000යි ඒගොල්ලෝ ලක්ෂයක් දෙන්න කියලා. එතකොට දැන් ලක්ෂයක් දෙනවා කියන එක අපිට මෙතන මේ ලොකු අස්වැසිල්ල මිල පොටක් වැඩි වෙනවා. මිල 128යි කියන්නේ අපේ ලංකා මිලෙන් රුපියල් වලින් රුපියල් 78ක එක සිලින්ඩරයකට රුපියල් 78ක මුදලක් තමයි මේ වැඩි වෙනවා නම් වැඩි කිරීමක් සිදු කරොත් වැඩි කරන්නට වෙන්නේ. ඊට පස්සේ අපිට දැන් බලන්න ඕන හැමදාම ගෑස් පොලිමේ කෑගගා ඕගොල්ලෝගේ කැමරා ඉස්සරහා මාධ්‍ය ඉස්සරහා ඉවරලා බැන වෛරෙන් මේ මෙරිකන ජනතාවක් හදනවද? එහෙම නැත්නම් රුපියල් 77 දිහා බලලා මේ ගැන හිතනවද මේ මිනිසුගේ මේ ජීවිත ගැන හිතනවද? සතුට ගැන හිතනවද? මේක නේ අපිට බලන්න තියෙන්නේ. එතකොට රජයක් විදියට අපිට පාරගත්ත මේ වගකීම අපේ ගෞරව කැමැතිතුමා කැබිනට් අනුමැතිය ලබාගෙන ක්‍රියාත්මක කරා මේ මෙට්‍රික් ටන් ලක්ෂයක් ගන්න එක. දැන් මෙට්‍රික් ටන් ලක්ෂේ අනිත් දෙන්නලා එනවා. ඒ අනිත් දැන් ඔබතුමාට කලින් කිව්වා දැන් ගෑස් නැවක් ගෙන්න ගන්න බෑ. තෙල් නැවක් ගෙන්න ගන්න බෑ. මොකද රට මේ සමාගම් වලට පොළු තියලා කියලා. දැන් මේ පොළු ප්‍රශ්නේ විසඳලාද? අන්න හොඳ තැනකට ගෙනාවට මට බොහොම ස්තුතියි ආයේ මාව මේ පැත්තට යොමු කරේ මට අමතක වෙන්න ගිය කාරණා. දැන් බලන්න මේ ගෑස් මේ ගෑස් ටික අරගන්න මෙට්‍රික් ටන් ලක්ෂය ගන්න වෙනදා ත්‍රිපාසික ගිවිසුම අසං කරන්න උනේ නැහැ. හරි. දැන් වෙලා තියෙන ත්‍රිපාසික ගිවිසුමක් හදන්න. දැන් මේ සමාගමට විශ්වාසයක් නැහැ ලංකාවේ මේකට මුදල් ගෙවයි කියලා. ඇයි පොළු පිට පොළු තියලා තියෙන්නේ? දැන් මේක නිසා ඒගොල්ලන්ට උනා තවත් බාහිර පාර්ශවයක් මේකට එකද. දැන් මේ සැරේ ගිවිසුම අසං කරේ ඕමන් සමාගමයි කියන OQ සමාගමයි ලිට්‍රෝ සමාගමයි ලෝක බැංකුවයි. ඒ ඕමන් සමාගමයි ලංකාවේ දේශපාලඥයෝ අතර සම්බන්ධයක් තියෙනවද? අපි දන්නේ නැහැ එහෙම සම්බන්ධයක් පිළිබඳව නම් සමහරලාට ඩොලර් බිලියන 19ක් හොරකම් කරගෙන අරන් ගිය මිනිස්සු ඔය බූවල් වගේ තැම්මහටන් අල්ලගන්න නැති වෙන්නත් බෑ. ඒවා තියෙන්න පුළුවන්කමක් තියෙයි. කෙසේ නමුත් දැන් මම කියන්නේ මේක ත්‍රිපාසික ගිවිසුමක්. වෙනද අපි අසං කරන්නේ ඒ සමාගමයි මේ සමාගමයි නැත්නම් ඒ රජයයි මේ රජයයි. දැන් මේ සැරේ තව අපිට ඉන්න ඕන ඒ කියන්නේ සුවටි කෙනෙක් නැත්නම් මේ අපකරුවෙක් ඉන්න ඕන මේ මුදල් ටික හරියට ගෙවනවා කියලා. ඒකට ලෝක බැංකුව සහතික වෙනවා. සහතිකකරුවෙක්. දැන් එහෙම කරලා තමයි මෙතෙන්ට ගෑස් ටික ගේන්න කටයුතු කරලා තියෙන්නේ. අපි අද මේ ජනහඬ තුල විශේෂයෙන් අද සාකච්ඡා කරන්නේ එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් හිටපු අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මැතිතුමා සමග එතුමාගේ දේශපාලන පක්ෂයේ නායකයා රටේ වර්තමාන අග්‍රාමාත්‍යවරයා නිසා ඉදිරි රටේ ගමන් මඟ පිළිබඳව එතුමාගෙන් අපි තවත් කරුණු කාරණා රසක් විමසා සිට බලාපොරොත්තු වෙනවා. එසේ සිහිපත් කරමින් අප විරාමයක් ලබා ගන්නවා සම්මානතාවයේ දැන් ප්‍රධාන පාලක මැදිරියට.
අපි අද මේ විශේෂ සංවාදයේ එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් හිටපු අමාත්‍ය පාලිත රංගී බණ්ඩාර මැතිතුමා සමග ගරු මැතිතුමනි අපි ගෑස් ප්‍රශ්නය සම්බන්ධයෙන් තත්ත්වය විරාමයට පෙර සාකච්ඡා කළා. අපි හිතනවා දැන් තව දින දෙකකින් ඒ ගෑස් නැවැවිලා ගෑස් බෙදා හැරලා දැන් කියන හැටියට මාස 4කටම ඇති වෙන්න ගෑස් ගේනවා පෝලිං නැති වෙයි මම දන්න හැටියට මම හිතන්නේ අග්‍රාමාත්‍යමත් එදා අප සමග පැවති සාකච්ඡාවේදී කිව්වා මේ ප්‍රමුඛතාවයේ මුල් දින කිහිපය තුළ නාගරික ප්‍රදේශවලට ලබා දෙන පස්සේ දීප ව්‍යාප්ත මේ දේවල් විදාහරණයක් අපි සුප්‍රාර්ථනා කරන වෙතයි කියලා. ඊළඟ ප්‍රශ්නත් දැන් ඔබතුමාම කිව්වා විශේෂයෙන් අග්‍රාමාත්‍යරයා කමිටු 4ක් පත් කළා. තව කමිටුවක් තමයි ඖෂධ සම්බන්ධ කමිටුව, තවත් ආහාර සම්බන්ධ කමිටුව. මේ ඒ කමිටු හරහා ලැබිච්ච වාර්තාව අනුව සහ ඒ ඖෂධ හිඟයක් පවතිනවා. ප්‍රශ්න කිහිපයක් තියෙනවා. ආහාර අර්බුදයක් ගැන කතා වෙනවා. ඒවා විසඳාගත යුතුව තිබෙනවා. මෙන්න මේ සම්බන්ධයෙන් රජයක් හැටියට අවධානය යොමු කරලා තිබෙන්නේ කොහොමද ගරු මහලේකම්තුමනි? ඔව් ආහාර සම්බන්ධවත් ඒ වගේම ඖෂධ සම්බන්ධ මම ඒ කාරණා දෙක තුනම එකට ගන්නත් වෙලා. හොඳයි. ලෝක බැංකුව ලෝක ආහාර වැඩපිළිවෙල ඒ වගේම එක්සත් ජාතික සංවිධානය සහ ඉන්දියාව ඕස්ට්‍රේලියාව ඇමරිකාව වගේ රටවල් එකල කටයුතු කරා. ඒ අනුව ඇමරිකාවෙනුත් ඩොලර් මිලියන 120ක ආධාරයක් අපට ලැබුණා. විශේෂයෙන්ම ඩොලර් මිලියන 20ක් ආහාර ලෝක ආහාර වැඩසටහන යටතේ අපිට ආහාර ද්‍රව්‍ය අත්‍යවශ්‍ය ආහාර වලට පාවිච්චි කරන්නට අවකාශය තියෙනවා. ඒ වගේම ඩොලර් මිලියන 50ක ආධාරයක් ලබා දුන්නා ඕස්ට්‍රේලියාව. ඒකේ ඩොලර් මිලියන 23ක් පාවිච්චි කරන්න තියෙන්නේ අපේ ආහාර ද්‍රව්‍ය සංවර්ධනය කරන වැඩසටහනට. ඊළඟ ඍජුවම ඩොලර් මිලියන 5ක ප්‍රමාණයක් එක්සත් ජාතික සංවිධානයට අනුබද්ධ සංවිධාන විසින් රටේ ආහාර ප්‍රශ්නය සඳහා අසිරු ජනතාව ඉන්න කොටස්වල උදව් කරන්න දීලා තිනවා. ඒ වගේම ඉන්දියාව අපට වියලි සලාක විශාල ප්‍රමාණයක් ලබා දෙන්නට පියවර ගත්තා. මේ ආදි වශයෙන් ලෝකයේ අනුග්‍රහය ලබා දීලා තියෙනවා. ඖෂධ වලටත් එහෙමයි. ඖෂධ වලට චීනය, ඇමරිකාව වගේ ඕස්ට්‍රේලියාව වගේ රටවල අපිට අනුග්‍රහය ලැබලා තියෙනවා. ඒ වගේ ඉන්දියානුත් අපිට අනුග්‍රහය ලැබුණා. මේ අන්දමට අපේ අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 56 අවශ්‍ය ඖෂධ වර්ග 56කුත් අත්‍යවශ්‍ය දැඩිසේ ශෛල්‍යකාර වලට අවශ්‍ය ඖෂධ වර්ග 14කුත් අපිට නැතුව තිබුණා. අපේ ශෛල්‍යකාර වල සත්‍යයන් අතර වෙන තත්ත්වයක් තිබුණේ. නමුත් දෙයිනේ කියලා අද ඒවා යම් ප්‍රමාණයකට විසඳ ගන්න තියෙනවා. අපි කියන්නේ අතර මේ ඖෂධ සම්බන්ධයෙන් මම දැක්ක පාර්ලිමේන්තුවේ කතා බහ කරනකොට එක්තරා අවස්ථාවක් අග්‍රාමාත්‍යවරයා විපක්ෂ නායකතුමාගේ අර හුස්ම කියන වැඩසටහන හරහා පුළුවන් නම් උදව්වක් කරන්න කිල්ලිමක් කළා. ඒ සඳහා සාධනීය ප්‍රතිචාර විපක්ෂ නායකතුමා ලැබිලා තිබෙනවද? විපක්ෂ නායකතුමා ආණ්ඩුවක් ඉදිරියට ආණ්ඩුවකට සහයෝගය දැක්වෙන්නේ. එතුමා සාමාන්‍යයෙන් කරන්නේ කොහෙන් හරි සොයා ගන්න බට්ටු එක අරන් ගිහලා විවිධ රෝහල් වලට ගිහිල්ලා ඉරලා බෙදලා දීලා ඉන්න එක. ඒ වුණත් කමන්නේ කොහොම හරි මේක රටේ මේ ප්‍රශ්නට හැම කෙනාගේම දායකත්වය අවශ්‍යයි. ඒ අනුව අපිට මේක තුලනය කරගන්න පුළුවන් මේ. ඒ වගේ අනිත් ප්‍රශ්නේ බරපතල ප්‍රශ්නේ තමයි මේ පොහොර ප්‍රශ්නේ. පොහොර ප්‍රශ්නේ දැන් මේ රාජපක්ෂ පාලනය තුල අපි අතුල්ලේ රතන හාමුදුරුවෝ අධි කණ්ඩායම මේ වගේ විශේෂඥ වෛද්‍ය පාදනියලා ඒ කණ්ඩායම කතා කරේ වෛද්‍ය ක්‍රමය ගැන නෙමෙයි ප්‍රතිකාර ගැන නෙමෙයි කතා කරේ පොහොර ගැනනේ. කතා කරලා ඉවරලා කොහමරි මේ රට රසායන පොහොර නතර කරලා ඉවරලා කාබනික පොහොර සංකල්පෙට ගියා හොඳයි. හැබැයි වැඩේ තියෙන්නේ රටේ කෘෂි ආර්ථිකය සම්පූර්ණ කඩාම වැටෙනවා. කොයිචන්තා දැරි පීඩන එක. දැන් යලකන්නේ අවසන් වෙන්නේ නැහැ. වගා කරලා අවසන්යි යලකන්නේ. දැන් එළඹෙන්නේ මහකන්නේ කෙසේ නමුත් යූරියා මෙට්‍රික් ටන් 65000ක් ලංකාවට ගෙනීමට කටයුතු කරලා තියෙනවා. අද 6 වෙනිදා නැවෙන්න තිබුණේ නමුත් මේ කාලගුණ කැළඹෙන තත්ත්වයක් එක්කලා මම හිතන්නේ දවස් දෙකක් තප්පරක් වෙයි. කෙසේ නමුත් ජූලි මාසයේ මැද භාගයට ඉස්සරලා යූරියා මෙට්‍රික් ටන් 65000 ලංකාවට එනවා කියන සාහිතිකේ අපිට තියෙනවා. ඒතර ගොවීන්ගේ මූලිකව පොහොර ප්‍රශ්නයට උත්තරයක් හම්බ වෙන නමුත් මට ප්‍රශ්නයක් වෙයි දැන් අර කාලගුණය කැළඹීම් සහගත තත්ත්වෙ හින්දා පොහොර එන්න ප්‍රමාද වෙනවා කිව්වහම ගෑසුත් එන්න තියෙන 6 වෙනිදා. ඒක ප්‍රමාද වෙන්නේ නැහැ. නෑ අපි ගෑස් වලට වැඩිපුර ඉන්න ඇඩ්වාන්ස් මේ 6 වෙනිදා කියලා දීලා තියෙන මේ වෙනකොටත් ලිට්‍රෝ සමාගම අද දවසේත් ගෑස් විදන්න කටයුතු කරලා තියෙනවා අපි දැක්කා. ඒ ඉඳලා ඒ අපේ ගැටලුවක් කාලගුණ ප්‍රශ්නයක් කෙනෙක් ගන්න නැති වේවි. අපි බලාපොරොත්තු වෙන එක ගැටලුවකට මුහුණ දෙන්න. දැන් මෙතනත් වෙන උනොත් එහෙම දින දෙකක විතර ජූලි 8 කියලා අපිට ඒ සමාගම ඉන්දියන් සමාගම් දන් දීලා තියෙනවා. කොහොමවත් අපි කියන්නේ ජූලි මැද කියලා කියන්නේ අපේ රටේ ජනතාව කියපු වෙලාවට දුන්න නැත්නම් කෑ ගන්නවා කියපු වෙලාවට වැඩ නම් කරුවාට. ඉතින් ඒකින්ද අපි ඒක පොඩක් ඉඩ තියලා කියන්නේ ඒකයි. ඖෂධ ප්‍රශ්නෙටත් ඒ වගේම එතකොට මේ සාමාන්‍ය ප්‍රතිපත්තියක් හැටියටම දැන් අපි කිව්වොත් දැන් යූරියා ලැබෙනවා ජනතාවට ඒක හොඳයි ගොවීන්ට රසායනික පොහොර.
එතකොට අර කාබනික පොහොර වලට පහුගිය වතාවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්මයා උත්සාහ කළානේ මේක ව්‍යාප්ත කරන්න. ඒතර ඒ වැඩපිළිවෙල සහ මුලින්ම නතර වෙනවද? නෑ ඒතරයන් දැන් කාබනික පොහොර නිෂ්පාදනය කිරීම සඳහා ආණ්ඩුවෙන් සල්ලි දීලා තියෙනවා. මට පෙරේද මේ ප්‍රොෆෙෂනල්ස්ලා මීටින් එකක් තිබුණා අපේ ඒ මීටින් එකේදී වෘත්තිකයන්ගේ ඒ රැස්වීමේදීත් තමාර උදේ මතක් කරා ඒගොල්ලෝට කාබනික පොහොර හදන්න කියලා රජයනුත් අනුග්‍රහයක් ලැබුණා. ඒගොල්ලොත් විදන් කරලා දැන් ඒ කාබනික පොහොර නිෂ්පාදනය කරපු ඒවා තියෙනවා කියලා. දැන් මේ පිළිබඳව හෙට අඟහරුවාදා ගරුවක මෙතුමාගේ සාකච්ඡාව තියෙවි. ඒ සාකච්ඡාවේදී මම සිහිපත් කරන්න සටහන් කරන්න තියෙන්නේ. කොහොම නමුත් මේ කාබනික පොහොර වගාවයි රසායනික පොහොර වගාවයි දෙකම එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්තියේ තියෙනවා. අපි මේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ 2020 ඉදිරිපත් කරපුවාම ඒක පහුගිය මහමැතිවරණ ඉදිරිපත් කරපු ප්‍රතිපත්ති ප්‍රකාශනයේ අපි තියෙනවා. එතකොට මේ වෙළඳ පොලේ අන්ත දෙකක් හැදෙන්න තියෙනවා. කාබනික පොහොර නිෂ්පාදනය කරපුවා සහ රසායනික පොහොර වලින් නිෂ්පාදනය කරපුවා. මිල ගණන් වල වෙනසක් තියෙවි. මාකට් එකේ මිනිස්සුන්ට ගිහිල්ලා ඉවරලා තමන් කැමති රසායනික පොහොරේවද නැත්නම් කාබනික පොහොරද මේ පාරිභෝගිකයාගේ choice එක. ඒක ඒගොල්ලොන්ට තීන්දුව කරලා ඉවරලා අරගන්න පුළුවන්. ඒක තමයි අපේ ප්‍රතිපත්තිය. එකවර කාබනිකට ගියා තමයි මේ ප්‍රශ්න ඇති වෙලා තියෙන්නේ කාබනික හොඳ වුණාට. ඉතින් මේ අන්දමට පොහොර ප්‍රශ්නය, ගෑස් ප්‍රශ්නය සහ ඖෂධ ප්‍රශ්නය අපි දැන් මේ වෙනකොට निराකරණය කරගෙන තියෙන තිබුණු පීඩනය. මම කියන්නේ 100%ක් මේක ඉවරයි කියලා. නැත්නම් තව තියෙනවා අපිට ගොඩක්. ඊළඟට දැන් තියෙන බරපතල ප්‍රශ්නය තමයි ඉන්ධන ප්‍රශ්නය. අදත් දැන් මොහොතකට කලින් ගරුවගමතුමාගේ ප්‍රධානත්වයෙන් ඉන්න වෝල්ට අදාළ බල ශක්ති අමාත්‍යාංශයේ නිලධාරීන් ඒ වගේම බැංකුකරුවන් අතුරු කණ්ඩායමක් එක්කලා අග්‍රාමාත්‍ය කාර්යාලයේ සාකච්ඡාවක් තිබුණත් කොහොමද මේ ඉන්ධන ටික කඩන අපි ගෙන්න ගන්න මේ ප්‍රශ්නේ විසඳන්න කියලා දැන් ප්‍රමුඛතාවය එදත් ප්‍රමුඛතාවය දීලා තිබුණා. දැන් මේ ප්‍රශ්න ටික සමනය කර ගන්නකොට දැන් අපිට වැඩිපුර බර යොදන්න පුළුවන් ඉන්ධන ප්‍රශ්නේ. දැන් අපි මුදල් හොයාගෙන තියෙනවා. ඩොලර් දැන් නැති ප්‍රශ්නේ නෙමෙයි දැන් තියෙන්නේ. දැන් තියෙන සැපෙන් කරුන්ගේ ප්‍රශ්නය. මහින්ද රාජපක්ෂ මහතාලා ගෝඨාභය මහතාලාගේ ආණ්ඩුව යටතේ මම කෙටියෙන් කියන රාජපක්ෂ පාලනය දුන ඩොලර් මිලියන 650කට වැඩි ප්‍රමාණයක් තෙල් සැපෙන් කරන්න පොල්ල තියලා දෙනවා. දැන් අද සල්ලි දුන්නත් තෙල් එවන්නේ නැත්තේ ඒකයි. දැන් ඒක නැත් අපිට කරන්න සිද්ධ වෙලා වේවි ඉදිරියේදී ත්‍රිපාක්ෂික ගිවිසුමකට. ඉතින් ඒක තමයි මේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල IMF එක. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අපේ හිටියා නම් අපිට මේ පස්සේ වර අපි බලන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එක්ක තියෙන සාකච්ඡාව දැන් වඩා සාර්ථක වෙලා තියෙන මාණ්ඩලික මට්ටමේ ගිවිසුම අත්සන් කරගන්න මාණ්ඩලික මට්ටමේ ගිවිසුම අත්සන් කරාට පස්සේ මේ බාධාවකින් තොරව ඉන්ධන ටිකත් අපිට ගෙන්න ගැනීමට හැකියාව ලැබෙනවා. ඒක තමයි අගමැතිවරට අපරාගෙන ඒක තමයි අගමැතිතුමා කිව්වට රන් ඉදිරි සති තුන කියන්නේ මේ ගෙවි යන සතියත් එක්කලා මේ සති තුන තමයි අමාරුම සති වෙන්නේ. ඉන්පස්සේ අපිට මේ කන්ද ටිකක් පල්ලම වහින්න පුළුවන්කම ලැබෙයි කියලා. ඒක තේරුම් ගන්න නැතුව ජනතාව කෑ ගැහුවටවත්, තජබ කෑ ගැහුවටවත්, ජේපී කෑ ගැහුවටත් දන්නේ මේකයි මේ අමාරුම සති යන්නේ මේ අමාරුම සතියේ තමයි මම හිතන්නේ ඔබතුමා දැන් සිහිපත් කළ හැටියට විපක්ෂයේ සමග ජන බලවේගය ජනතා විමුක්ති පෙරමුණ මහ ජනතාව ඒකරාශී කිරීම වැඩි කළා තිබෙන මේ සතිය. එතන යම්කිසි ආකාරයක යම් දේශපාලනික උපක්‍රමයක් භාවිතා කරන කියලා මම දන්නේ නැහැ. හැබැයි දැන් සති තුන අමාරුයි වගේම ජනතාවලත් මේ පීඩාව දරා ගන්න අමාරුයි. ඒ නිසා මේ දේශපාලන පක්ෂ ජනතාවත් එක්ක ඉන්න දේශපාලන පක්ෂ හැටියට මේ පාරට බහින්න එකත් වරදක් කියලා කියන්න බෑ මහලකම. නෑ සම්පූර්ණ වැරදිට මේ වෙලාවේ මේක කරන්නනේ මේ යෝන මිනිස්සු පාරට බස්සනකවත් මිනිස්සු කුලප්පු කරනකවත් නෙමෙයි කරන්නේ. දැන් මේ මිනිස්සු කුලප්පු වුණාට පස්සේ මොකද වෙන්නේ? මිනිහෙක් තව මිනිහෙකුට පීහෙන් යන්න හරි තුවාල කර හරි ගිනි තිබ්බා හරි මොනාරි විනාශය සිද්ධ අන්තිමට කාටද හානි වෙන්නේ? ඒත් මේ පීඩනයට පත්වලා තියෙන මිනිස්සුන්ටමනේ. තෙල් පොලිමට යන්නේ පීඩනයට පත් වෙච්ච මිනිස්සුනේ. එතකොට පීහෙන් අනින මිනිහා පීහෙන් යන පාර කන මිනිහයි. දැන් මම දැක්ක හමුදාවේ සොල්දාදුවට පීහෙන් ඇල්ලලා තියෙන මේ ඇඹිලි පිටියේ 20 ගන්න 99 කණුවේ ඉන්ධන හලේ. දැන් මේ පීපාර කෑවේ කවුද? ඒතර පීඩනෙන් ඉන්න ආමි කියන නිලධාරියානේ. මේ පීහෙන් යන්නේ කවුද? ඒතර පීඩනපත් වෙච්ච මිනිහෙක්නේ. එතකොට දැන් අවසානට මොකද මේක නීති ක්‍රියාත්මක වෙනවනේ. නීති ක්‍රියාත්මක කරනකොට පීහෙන් යන මිනිස්සයා අධිකරණයට යනවා, බන්ධනාගාරයට යනවා. දැන් පීඩනයටපත් වෙන කවුද? ඒ පවුලම පීඩනයටපත් වෙනවා. මේ පැත්තෙන් අර සොල්දාදු වගේ පවුලම පීඩනයටපත් වෙනවා. ඔහුට අමතරව. දැන් එන්න තවත් පීඩනයක් නැති කරන්නේ. මෙතන පීඩනෙ අවම කරගැනීමට ඒ පීඩනෙම තමයි අර හමුදා නිලධාරියෙක් තෙල් පොලිමේ හිටපු කෙනෙක්ට පහර දීමත් ඒ පීඩනෙම එක අවස්ථාවක්. ඔව් ඒකේ දැන් වැඩ තියන්නේ අපි දකින්නේ ඒ පහර දීමේ සිද්ධ විතර මම ඒක හරි කියන කතා කරනව නෙමෙයි. හැබැයි ඕකේ අන්තර්ගතය අපි හොයලා බලන්න වේවි. සමහර ලාවට
නීතිය ක්‍රියාත්මක කරගෙන ඉන්න පොලිසියට හමුදාවට සත්තුන්ට වගේ වල්ලන්ට වගේ මිනිස්සු ඉතිරෙන්නේ. ඒකත් හොඳ නැහැ. ඒගොල්ලෝ රාජකාරිය කරන්නේ. මිනිස්සු පොලිම කඩාගෙන මෙතන පොරකාගෙන දඟලනකොට එතන වෙන විනාශය. අනිත් එක ගිනි ගන්න පුපුරන දේ තියෙන්නේ මේ ඉන්ධන හලක. ඉතින් එතන එවැනි පිපිරීමක් ගිනි ගැනීම සිදු වුණොත් එහෙම මොන විනාශයක් වේද මේ මිනිස්සු ටික විතරක් නෙමෙයිනේ. ඒ දේපලයි වටයක් නිරනවානේ. ඉතින් මේවා නොවෙන්න තමයි පොලිසිය හමුදාව එතන ඉන්නේ. නැත්නම් පොලිසිය හමුදාව ආසාවට ඉන්නව නෙමෙයිනේ. මේ බැනුම් අහගෙන අවුවේ වැස්සේ මෙතන. එතකොට ජනතාවගේ විනයක් කියන එක තියෙන්න ඕනේ. ඉතින් ওই ආමිකේ නිලධාරිය පහර දුන්නේ මොකද්ද කියන එක සම්බන්ධව නැත්නම් විධිමත් විමර්ශනයකින් තොරව අපට ප්‍රකාශයක් කරන්නත් පුළුවන් කමක් නැහැ. දැන් මම අහන්න හිටියා අපේ තෙරණව සම්බන්ධයෙන් වැදගත්ම ප්‍රශ්නයක් මේ ජනතාව අදට දහස් ගණන් පොලිමේ ඉන්න අවස්ථාවක් අපි මේ සාකච්ඡාවෙන් නිරතවන්නේ. දැන් අපිට දැන් ඉදිරි දින කිහිපයේදී තෙල් නැව් කිහිපයක් එන්න තියෙනවා. මම දැක්ක කංචන ජයසේකර ඇමතිවරයා ඒක නේ ප්‍රකාශ කරලා තිබෙනවා. පෙට්‍රල් ප්‍රොඩක්ට් ප්‍රමාදය වෙන ලකුණු තියෙනවා. නමුත් ඒ එක්කම IOC සමාගමෙත් නැව් කිහිපයක් එන්න තිබෙනවා. දැන් අපි රජයක් හැටියට ගෙන්නන නැව්වල දැන් ඔබතුමා කිව්වා ගෑස් ගේන්න ත්‍රිපාක්ෂික ගිවිසුමකට යන්න සිද්ධ වුණාය කියලා. දැන් මේ එන්න නියමිත නැව් ගෙන්න ගත්තේ කොහොමද? ඒ ගිය ත්‍රිපාක්ෂික ගිවිසුමක් කරාද නැත්නම් අපි මුදල් ගෙවලා අපිට තියෙන විශ්වසනීයත්වය මත ක්‍රියාත්මක වෙලාද? දැන් ත්‍රිපාක්ෂික ගිවිසුම නෙමෙයි මේ ගෙන්න ගන්න තියෙන විශ්වසනීයත්වය මත විශේෂයෙන්ම මම කියන්න ඕන මෙතනින් අපි මේ බොහොම කෘතවේදීව සිහිපත් කරන්න ඕන ගරු අගමැතිතුමාට අමතරව සාගල රත්නායක මැතිතුමා. එතුමා අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානියා විදිහට එතුමා වැටුපත් ලබලා දීමනාවක් ලබලා නෙමෙයි. එතුමා මම අර මුලින් කියපු විදිහට එතුමාත් මම නොමිලේ එතන ගිහිල්ලා වැඩ කටයුතු කරන්නේ. එතුමාට මෙට ප්‍රථම අගමැතිතුමාගේ කාර්ය මණ්ඩල ප්‍රධානිය අවසන් වුණොත් ඇමතිවරයා අවසන් වැඩ කටයුතු කරලා ඒක විදුලි බල නියෝජ්‍ය ඇමතිවරයා අවසන් වුණොත් වැඩ කටයුතු කරා. ඒ නිසා ඒ සම්බන්ධකම් එතුමාගේ තිබුණා. ඒ සම්බන්ධකම් මත අපි පොළු තියලා තියෙන සමාගම් එක්කලත් කතා කරලා යම් යම් සාහන ලබා ගැනීමට හැකියාව ලැබිලා දෙනවා. ඒ අනුව තමයි කැබිනට් අමාත්‍ය කාංචන විජේසේකර මැතිතුමා මේ ත්‍රිත්වයේ විසින් ගන්නවන උත්සාහික ප්‍රතිඵල වශයෙන් තමයි තෙල් සැපෙන් කරවන්න එක කතා කර මේ මුදල් ටික ගෙවීම සඳහා මේ තෙල් නැව් මේ ප්‍රමාණයවත් ගෙන්න ගන්න පුළුවන් වෙලා තියෙන්නේ. විශේෂ ඇමතිවරයෙක් ඉන්නකොට කමිටු සමාජිකයෙක් මැදිහත් වෙන එක සාධාරණද? හරිද? නෑ විශේෂ මෙතන මැදිහත් වීමෙන් මෙතන සහායයක් වීම. වෙන මැදිහත් ගනුදෙනුවන්ට මැදිහත් වෙලා නෙමෙයිනේ. විශේෂ ඇමතිවරයා මම හිටියන් උතර මගෙත් එක්කලා ඕකියු කියන සමාගමේ සම්බන්ධකමක් නැතිනම් මට සාමාන්‍ය නිලයේ මත විතර කතා කරන්න. හැබැයි ටෙරාන් ඔබට තියෙනවා නම් ඕකියු සමාගමත් එක්කලා මිත්‍රශීලී හිතවත්කමක් තියෙනවා නම් ඒ අර තනතුරට වඩා මිත්‍රශීලී හිතවත්කම වටනා ශක්තිමත්. එවැනි මේ දෙයක් තමයි සාගල රත්නායක මැතිතුමාගෙන් සිදු වෙන්නේ. ඒ කාගෙන්වත් තෙල් ගන්න කෙනෙක් තෙල් සංස්ථාවෙන්වත් තෙල් සපයන්නන්ගෙන්වත් වෙන කිසිදු මේ ප්‍රයෝජනකින් වාසියකින් තොරව තමයි සාගල රත්නායක මැතිතුමා මේ කටයුත්ත සඳහා මැදිහත් වෙලා ඉන්නේ කියලා මම වගකීමෙන් කියනවා. ඒතකොට එහෙම කියද්දි තමයි බොරු චෝදනා එල්ල කරන්නේ. චෝදනා එල්ල කරාට බිය වෙන්න ඕනේ. අපි නිවැරදි නම් අපිට ඒක වැඩ කටයුතු කරගෙන යන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මේ තියල්ල කරන්නේ අපිට මේ ජාත්‍යන්තරය දිනා ගන්නට ඕන. ජාත්‍යන්තරේ නැතුව මේ ගමන යන්න බැටරන් 2020 මහමැතිවරණයේ වෙලාවේදීම රනිල් වික්‍රමසිංහ මහත්මයා එක්සත් ජාතික පක්ෂයේ නායකයා විදිහට ඉදිරිපත් කරපු ප්‍රතිපත්ති ප්‍රකාශනය අපි අවුල ලිහිමේ සැලසුම කියලා අපි අවුල ලිහිමේ මාර්ගය මේ 2020 මැතිවරණයේ අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනය. මේ ප්‍රතිපත්ති ප්‍රකාශනය අපි කියනවා මම චුට්ටි වෙලාවක් ගන්නම් ඒකට. ලෝකයේ බොහෝ රටවල් ජාත්‍යන්තර සහයෝගයේ ඔස්සේ මේ ආකාරයෙන් තම රටවල් වල ආර්ථික යලිපන ගැනීමට අවශ්‍ය මුදල් ප්‍රතිපදන සලසාගෙන හමාරේ. පාකිස්තානයේ, නේපාලයේ, බංග්ලාදේශයේ, මියන්මාරයේ, ඇෆ්ගනිස්තානයේ, මාලදීවයේ, ඊජිප්තුව හා කෙන්යාව ආදී රටවල් මේ වන විට ජාත්‍යන්තර මුල්‍ය අරමුදෙන් සහාය ලබා ගැනීමට ඊට උදාහරණයක් පෙන්වා දිය හැකිය. නමුත් ශ්‍රී ලංකාවට කිසිදු ජාත්‍යන්තර සහායක් ලබා ගැනීමට මෙතෙක් නොහැකි වී, ඒ කියන්නේ 2020 ඡන්දය දෙනු නොහැකි වී තිබේ. රට කරවන පාලකයන්ට ආර්ථික දැක්ම හෝ සැලැස්මක් නොමැති වීම නිසා අදූරදර්ශී පාලන ක්‍රමයේ දෙයක් නිසා අප ජාත්‍යන්තරයෙන් හුදකලා වී ගොසිනි. මේ රනිල් වික්‍රමසිංහ මහත්තයා කියන්නේ මේ 2020 මහමැතිවරණ එනකොට එතකොට 2020 වෙනකොට රට අපි හුදකලා වෙලා ගිහිල්ලා නම් ජාත්‍යන්තර සහයෝග ලබාගත්තේ නැති එකේ ප්‍රතිඵල තමයි 2022 අද මේ පොලිම් වල දුක් විඳින ජනතාව ලබන්නේ කියන එක මතක් කරනවා. මේ අර්බුදේ රනිල් වික්‍රමසිංහයන් හෝ එක්සත් ජාතික පක්ෂය නිර්මාණය කරගන්නේ නෙමෙයි.
අවුරුදු 74ක කාල පරිච්ඡේදය තුළ ඇති කරපු එක නෙමෙයි අවුරුදු 74ක කාල පරිච්ඡේදය තුළ මේක ඇති කරපු එකක් නම් ටෙරාන් 2015 ඉඳලා 2020 දක්වා කාල පරිච්ඡේදය තුලත් මේ අර්බුදම තියෙන්න ඕන. හැබැයි 2015 2020 කාල පරිච්ඡේදය තුල ගෑස් ටික තිබුණා, පෙට්‍රල් ටික ඩීසල් ටික ගහ ගන්න පුළුවන්කම තිබුණා, කඩේ අත්‍යවශ්‍ය භාණ්ඩ ටික තිබුණා, භාණ්ඩවල මිල පාලනයක් තිබුණා, රජයේ සේවකයාගේ පඩිය වැඩි වෙලා තිබුණා, ඒ වගේම පෞද්ගලික අංශ සේවකයාගේ පඩිය වැඩි වෙලා තිබුණා, මිනිස්සු නිදහසේ ව්‍යාපාර කරා, කපන් ගැනීම සිදු වෙන්නේ නැහැ. ඒ වගේම සංවර්ධන වැඩ කටයුතු පාසල හදන එකද, පන්සල හදන එකද, වැව හදන එකද, ඇල හදන එකද, පානීය ජල ව්‍යාපෘතියද, කර්මාන්තයේද මේ ආදී සියල්ලම තිබුණා. ජාත්‍යන්තර පිළිගැනීම තිබුණා. එතකොට මේකට වගේ මේ අර්බුදයට අද මේ ජනතාවපත් කරලා තියෙන තැනට UAP කාර්යයක් වගේ කියන්න අවශ්‍යතාවයක් නැහැ. රනිල් වික්‍රමසිංහ නායකයා වගේ කියන්න අවශ්‍යතාවයකුත් නැහැ. අද මේ රාජපක්ෂලා විසින් ජාතක කරන ලද රාජපක්ෂලා විසින් වදන ලද මේ ආර්ථික අර්බුදයට තමයි රනිල් වික්‍රමසිංහ ගිහිල්ලා උපැන්න දෙන්නේ. එතකොට මේක විසඳලා දෙනකනොත් මේ රටේ ජනතාව හික්මීමකින් ඉන්නේ නැහැ. මාධ්‍ය හික්මීමකින් ඉන්නේ නැහැ. සමහර මාධ්‍ය ද්වේෂ සහගත කරනවා. ටෙලිවිෂන් කියලා ගහනවා. හරි එක එක දේවල් ගහනවා. මේ ඇවිල්ලා සති පහෙන් මේක විසඳන්නට ඕන කියලා. සමහර මේ සජබේ JP ඇතුළු දේශපාලන පක්ෂවල උදවිය අනිල් ආවේ මේක ඩොලර් මේ සාක්කුවෙන් ඩොලර් විදිනවා මේ මොනවාද මේ යූරෝ විසි කරන්න පුළුවන් කියලා කෝ කියලා අහනවා. දැන් මේ කාලය තුළ මේ ප්‍රශ්න තුනක් ප්‍රධාන ප්‍රශ්න තුනක් ඖෂධ ප්‍රශ්නේ, ගෑස් ප්‍රශ්නේ සහ මේ පොහොර ප්‍රශ්නේ මේ තුන. දැන් තියෙන ඉන්ධන ප්‍රශ්නේ ප්‍රධාන ප්‍රශ්නයි. ඉතින් මේ ප්‍රශ්නට විසඳුම දෙනවා. ඉතින් මේක විසඳලා දෙන්න ගන්නවා. ඒගොල්ලෝ කියනවා සජිත් දෙන ඕනලු අවුරුදු මොකද්ද? අවුරුදු 5 මේ කවුද? අනුර කුමාරට ඕනලු තමන්ගේම කැබිනට් එකක් එක්කලා මේක විසඳන්නට මාස 6ක කාලයක් වරනවා. රනිල් වික්‍රමසිංහයන් තමන්ට කැබිනටුත් නැහැ, තමන්ට മന്ത്രിවරු කෙනෙකුත් නැහැ. තමන් තනියම පාර්ලිමේන්තුවට ගිහිල්ලා මේ 225 අතරින් තනියම මේ වකින් බාරගත්තේ බය නැතුව. රනිල්ට ඒකයි අපි කියන්නේ බය නැති අගමැති කියලා ඉරලා. බය නැතුව මේ අපි යවන. අනිත් විශ්ව බය හැංගුණා. අවුරුදු 40 45 කියලා පට්ටන්දරේ කියලා මම පාර්ලිමේන්තුවේ මෙච්චර කාල කියලා. හැබැයි මේ ප්‍රශ්නේ නකොට හැංගුණා. රනිල් හැංගුනේ නැහැ. රනිල් ගිල්ලේවලා රයිට් මම මේ අභියෝග බාර ගන්නවා කියලා අද බාර අරන් දෙනවා. මම රටේ ජනතාවට කියනවා. කරුණාකරලා ඉවසන්න. ඔබ බලාපොරොත්තු වෙන සහන එනවා. තව නොබෝ දිනකින් සහන ආයෙ එනවා. ඒ සහන ආයෙත් එක්කලා ඔබට සහන ලැබුණා. දැන් තමත් පවුල් ලක්ෂ 7කට පවුල් ලක්ෂ 10කට රුපියල් 7500 බැගින් ජීවන ආධාරයක් දෙන්නට පියවර අරන් අමාරයි. ඒ වගේම සලාක ලබා දීමට පියවර අරගෙන ඉවරයි. දැන් ඉදිරි කාල පරිච්ඡේදය තුල මේ පීඩනය ඔබේ පීඩනය රනිල් වික්‍රමසිංහයන් බාර අරගෙන තියෙනවා. දැන් මේගොල්ලෝ කරන්නේ හැමදාම මේ ප්‍රශ්න විසඳාගෙන එනකොට ඇවිල්ලා බාල්දිය පෙරනවා. දැන් කියන සර්වපාක්ෂික ආණ්ඩුව කියලා. මේ ආණ්ඩුවේ නැත්තේ කවුද? නැත්තේ එකම මිනිහා ජනතාවෙන් තිවර වෙන විතරයි. අනිත ඔක්කොම ඉන්නවනේ. මේක සර්වපාක්ෂික ආණ්ඩුවනේ. EPDP එකේ ඩග්ලස් දේවානන්ද මහත්තයා ඉන්නවනේ. තමගේ පෙරමුණේ බලවේගයේ හරිනු මනුෂ්‍ය දෙන්නයි ඉන්නවනේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහින්ද අමරවීර නිවාස සිරිපල මැතිතුමාලා ඉන්නවනේ. එක්සත් ජාතික පක්ෂයේ රනිල් වික්‍රමසිංහ මහත්තයා ඉන්නවනේ. පොහොට්ටුවේ අනිත් සෙට් එකම ඉන්නවනේ. දැන් මෙතන නැත්තේ කවුද? මුස්ලිම් කොංග්‍රේසයේ නසීර් ඉන්නවනේ. දැන් මෙතන හැම පක්ෂයක්ම නියෝජන. මෙතන දැන් සර්වපක්ෂය ඇදලා ඉවරයි. දැන් JP විතරයි සර්වපක්ෂික එකට ඇවිල්ලා නැත්තේ. JP එක අනුර කුමාර දිසානායකටත් මේ බයිලක ගහ මිනිස්සු කුලප්පු කර අර 71 කරපු වැඩේ 88 89 කරපු වැඩේ කරන්නේ නැතුව දැන් තියෙන්නේ ඇවිල්ලා එකතු වෙන්නේ. ඒ 78 මේ 71ටයි 88 89ට වඩා තවත් භයානක ගේම් එකක් ගහුව මතක් කරන්න ඕනේ නා. ඔක අපිට අමතක වෙන මේ රටේ ජනතාවට කමතෙච්ච 2001 මේ රට රනිල් වික්‍රමසිංහයන් බාරගත්තේ අගමැති විදියට මිස ජනාධිපති විදියට නෙමෙයි. එදා චන්ද්‍රිකා ජනාධිපති. ව්‍යවස්ථාවෙන් ප්‍රබලම තැන එතන තියෙන්නේ. ඒ තියෙනකොට රිනේ 1.5 පැය 18ක් විදුලිය කපනවා. ජාත්‍යන්තරයෙන් කොම් වෙලා යුද්ධයෙන් පෙරදිලා. එවන් රටක් ඉදා රනිල් වික්‍රමසිංහයන් බාරගත්තේ. ඒ බාරගත්ත රට ගොඩනැගීම සඳහා ඔහු විශාල මෙහෙයක් කරා. ඒ අනුව ඇමරිකාවේ ජනාධිපතිවරයා රනිල් වික්‍රමසිංහ මහත්තයාට දෙපාරක් එන්න කියලා කිව්වා. දෙපාරක් එන්න කියලා ජෝර්ජ් බුෂ් මැතිතුමා හිටියේ. ඇමරිකාවට ගිහලා දෙපාරක් සාකච්ඡා කරලා. දෙවෙනි සාකච්ඡාව ඉවරලා එනකොට තමයි චන්ද්‍රිකා නෝනා අමාත්‍යාංශ තුනක් පවරගෙන මේ කුහක වැඩේ කරේ. එතකොට එදා රනිල් වික්‍රමසිංහ මහත්තයා මේ රටේ ඒ කැඩිච්ච ආර්ථිකය හදන්නට ඩොලර් බිලියන 4ක් ලෝකේ ප්‍රධාන රටවල් ජපානය ඇමරිකාව වගේ ප්‍රාන්සිය ප්‍රධාන රටවල් 4කට අපේ රිගෙනි ශ්‍රී ලංකාව නැත්නම් යලි පුබුදුම ශ්‍රී ලංකාව වැඩසටහන ඉදිරිපත් කරා. මේ යලි පුබුදුම ශ්‍රී ලංකාව වැඩසටහනේ විෂයන්
වැඩසටහන් 64ක් එතුමා මේ සැලසුම් කරලා තිබුණා. ඒ 64 මේ අද රාජපක්ෂලා සුදු වලින් බවට පත් කරපු ප්‍රොපෝස් ඉන්ටර්නැෂනල් එයාපෝට් ඉන් සදන් රීජන් ශ්‍රී ලංකා මේ දකුණේ හදන්න හදපු මත්තල නෙමේ වීරවිල හදන්න හදපු ගුවන් තොටුපොළ ආනන්ද කුලරත්න මහත්තයා එතකොට දක්ෂිණ සංවර්ධන ඇමතිවරයා විදිහට මේ තියෙන ප්‍රොජෙක්ට් එක මේ පටන් ගත්තේ එතනින්. ඊළඟට හම්බන්තොට පෝට් එක ආනන්ද කුලරත්න මහත්තයා එතකොට දක්ෂිණ සංවර්ධන ඇමතිවරයා මේ රිගෙන් ශ්‍රී ලංකා වැඩතරහනේ ඔය වැඩ මං කියපු ඔය එයාපෝට් එක හාබර් එක විතර නෙමෙයි මේ පෝට් සිටි එක මේ රිගෙන් ශ්‍රී ලංකා වැඩතරහනේ. ඒක කරලා මෙතෙන් එනකොට අනුර කුමාරලා කරේ මොකද කුපාඩිකම. අනුර කුමාරලා චන්ද්‍රිකත් එක්ක එකතුලා අමාත්‍ය 4 පවරගෙන 3ක් පවරගෙන අනුර කුමාරලා ගිහලා සාරිපොට එල්ලීලා ඉවරලා පරිවාසාණ්ඩය හදුවා. අර බිලියන 4ක් ඉවරයි රිගෙන් ශ්‍රී ලංකා වැඩසටහනේ ඒ වැඩසටහන 64ක් ඉවරයි. එහෙනම් 71 මේ රට විනාශ කරලා යුද්ධයක් ඇති කරලා ඉවරලා ඊට පස්සේ 88 89 මේකේ මේ කාලකන්ණි යුද්ධයක් ඇති කරලා මිනිස් ජීවිත තුට්ටු දෙකට දාලා බෙල්ල කවලා බෝ කූඩ තියෙන පරිසරයක් ඇති කරා බල්ලෙකුටත් මරණ ඔයගේ තිරසන් සතෙකුටත් නොදෙන එකක් කරා රජේ කාර්යාල ටික බස් ටික සේරම මේ ඔක්කොම ගිනි තියලා විනාශ කරලා දැම්මා ආර්ථිකය විනාශ කරා 88 89 ඊට පස්සේ 2001 සමාන 2004 නැවත රනිල් වික්‍රමසිංහ මහතා මේක හදනකොට ඔය අනුර කුමාර දිසානායකලා චන්ද්‍රිකා දෙන්න එකතු වෙලා ඉවරලා නැවත පරිවාස ආණ්ඩුවක් ගාලා ඉවරලා මේ රටේ ඒක කඩාවැටුවා. එහෙනම් ওই ලයිට් රේල්වේ ගැන අඩාන ඉන්න දෙයක් නැහැ. රිගෙන් ශ්‍රී ලංකා වැඩතරන් එක තව අවුරුදු 3ක් යන්න තිබුණා නම් දකුණේ ඔය හම්බන්තොට උතන නෙමෙයි මේ පෝට් එක හදන්න නැති. හාබර් එක මේගොල්ලෝ මේ කළු ගලක් තියෙන තැන බදාගෙන මෙයා කරන්නේ. අතන ගිහිල්ලා ඉවරලා මත්තල ගුවන්තොට පොළ ගහන්න ගියේ නෑනේ. මොන්රුන්ගෙන් කරදර කිය උතන දඟලන දෙන්නේ නැහැ සතුන්ගේ වීරවිලනේ හදන්න ගියේ එයාපෝට් එක. ඒක වෙනස් කරන්න. මේ පෝට් සිටිය චීනයට සින්නක් කර දෙන්නේ නැහැනේ. රනිල් වික්‍රමසිංහ මහත්තයා 2001 ඇවිල්ලානේ ආපහු මේ 2015 ඇවිල්ලානේ ආපහු මේක ලංකාවේ භූමියක් බවට පත් කරගත්තේ. එතකොට මෙතන මූල්‍ය නගරයක් විදියට මේ එනකොටත් හැදිලා ඉවරයි. ඒ කරන ගිය වැඩ තමයි කරන්න දුන්නා. එහෙනම් චීනයට පවණ සීමා වෙන්නේ නැහැ. ඉන්දියාවට පවණ සීමා වෙන්නේ නැහැ. අනිත් ලෝකයේ අනිත් රාජ්‍යයන් ටිකත් මෙතන ඇවිල්ලා එන මුදල් ගලාගෙන එන උවමාරු වෙන තැනක් බවට පත් වෙන නම් ඩොලර් වලට අනාන ඉන්න දෙයක් නැහැනේ. ඉතින් එමනම් 2004 මේගොල්ලෝ කරේ අර 70 ඝාතන විනාශ කිරීමට 88 89 විනාශ කිරීම වලට එහා ගිය විනාශයක් 2004 චන්ද්‍රිකත් එක්ක එකතු වෙලා මේ අනුර කුමාර දිසානායක මහත්තයලා කරේ. ජනතා විමුක්ති පෙරමුණට එහෙම දෙයක් කරන්න තියෙන අවශ්‍යතාවය මොකද්ද? කොහොමද? පීඩනය. දැන් සජ පිට වෙලා තියෙන දෙකනේ. දැන් මේ JVP එක යන ලයින් එකම තමයි සජ බයන්නේ. මේ සජ ප්‍රේමදාස දැන් JVP එකේ නැට්ට වෙලා තියෙන්නේ. හරි පිටවසින් ඉන්නේ. දැන් මෙතන තියෙන්නේ දැන් මේක සාර්ථක වෙනවා. දැන් බලන්න මේ මිනිසුන්ගේ ගෑස් පොලිමේ ඉරනකොට අනිද්දා ඉඳලා රයිට් ඖෂධ මේ නැතු මිනිස්සු මරනවා කියන එක නතර වෙනකොට ගොවියෝ පොහොර ටික ඇවිල්ලා මේ වගා කරනකොට ගොවියෝ නෝද මේ උද්ඝෝෂණය කරන්නේ. අනුර කුමාර එක හරි සජිත් එක හරි උද්ඝෝෂණය කරන්නේ නේද? ගෑස් පොලිමේ ඉන්න මිනිස්සු අනුර කුමාර එක සජිත් එක්කලා හරි වෙන මිනිහෙක් එක්කලා උද්ඝෝෂණ කරන්නේ එයිද? එන්නේ ඉන්ධන ටික ආවට පස්සේ තාවක අපි බලාපොරොත්තු වෙනවා අපි ඉලක්කෙ මේ ජූලි මාසය ඇතුළත කොහොම හරි මේක සාධනීය තැනකට ගේන්න කියලා 100ක් විශ්වාසන්න බැරි වේවි. නමුත් මිනිසුන්ගේ මේ පීඩනය අවම කරන්න අපි උත්සාහ කෙරෙලා ඉන්න ගරවගෙනතුවා. ඒ අනුව ඒක සාහනයක් ආවොත් එම මිනිස්සු ඇවිල්ලා ඉන්ධන නැහැ දියව් ඉන්ධන දියව් කිය ගහගන්න ඉද? පියෙන් යන ගන්න ඉද? පොලිසිය හමුදායක මරා ගන්න ඇයිද? ඒතකොට ආපහු විනයක් හැදෙනවා. ඒත් මිනිස්සු සතරෙන් ජීවත් වෙනවා. අර තියෙන පීඩනය අඩු වෙනවා. එතකොට මිනිස්සුන්ට වැඩක් නැහැ උද්ඝෝෂණ කරන්න එන්න. උද්ඝෝෂණය නැත්තම් JVP එක ඉවරයි. උද්ඝෝෂණ නැත්තම් සජිතුත් ඉවරයි. දැන් මේ සජිත් යන්නේ මේ JVP පාරේනේ. එතකොට දැන් මේගොල්ලන්ට ඕන වෙලා තියෙන උද්ඝෝෂණ. හරි මාළුවට වතුර නැතුව ජීවත් වෙන්න බෑ වගේ මේ ජනතා පීඩන නැතුව මේ දෙගොල්ලන්ට මුන් දෙගොල්ලන්ටම ජීවත් වෙන්න. මුන් දෙගොල්ලම යපෙන්නේ ජනතා පීඩනය මත. අද අපි මේ සාකච්ඡා කරන්නේ එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් හිටපු අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මැතිතුමා සමග අප නැවත විරාමයක් ලබා ගන්න සම්බන්ධතාවය දැන් ප්‍රධාන පාලක මැදිරියට. අපි මේ විශේෂ සංවාදය අද එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් හිටපු අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මැතිතුමා සමග මැතිතුමා අපි ඔබතුමා අර විරාමයට පෙරත් අප සිහිපත් කළා සර්වපාක්ෂික ආණ්ඩුවක් සම්බන්ධයෙන් මම දැක්කා මේ පවතින ආණ්ඩුව වුණත් පිහිටවනකොට ඇති කර ගන්නකොට රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා සියලුම දේශපාලන පක්ෂ නායකයන් වෙත යවපු ලිපියේ තිබෙන නිර්පාක්ෂික ආණ්ඩුව එක්වන්න කියලා. සමහර කට්ටිය යම්
කොන්දේසි මත ඉදිරිපත් වුණේ නැහැ. සමහර දේශපාලන පක්ෂවල කොටස් ඉදිරිපත් වෙලා අද ඔබතුමා පැහැදිලි කළ ආකාරයට දේශපාලන පක්ෂ වල සමාජිකයන්ගෙන් සමන්විත ආණ්ඩුවක් තිබෙනවා. නමුත් මෙහෙම ආණ්ඩුවක් තියෙද්දී දැන් අනිකුත් දේශපාලන පක්ෂ අපි ශ්‍රී ලංකා පොජ්ජන පෙරමුණු ආණ්ඩුව තුල සිටිපු දේශපාලන පක්ෂ අපි උදාහරණයක් ගත්තොත් ජාතික නිදහස් පෙරමුණ, පිවිතුරු හෙළ උරුමය, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ වගේ දේශපාලන පක්ෂ සහ දැන් ජනතා විමුක්ති පෙරමුණත් සමග ජන බලවේගයත් සර්වපාක්ෂික ආණ්ඩුවක අවශ්‍යතාවය පේනවා. දැන් මේ පවතින්නේ නිර්පාක්ෂික ආණ්ඩුවක් කියන අදහස. හැබැයි පක්ෂ කීපයක් තියෙනවා මේ නියෝජනය තුළ. හැබැයි සර්වපාක්ෂික ආණ්ඩුවක් දැන් ඉල්ලනවා. දැන් අපි පැහැදිලි කරගත යුතුයි දැන් මේ ඉල්ලන සර්වපාක්ෂික ආණ්ඩුව කුමක්ද, පවතින ආණ්ඩුව කුමක්ද කියලා කෙටියෙන් අපි විග්‍රහයක් මෙලින්ම කරගමු. දැන් ප්‍රධානම දේ තෙරන් මේ වෙනකොට ජාත්‍යන්තර සබඳතාවයේ සහවුරුවීම පවතිනවා. දැන්ට ගොඩක් තහවුරුලා තියෙනවා, තවත් එක ශක්තිමත් වෙනවා. එතකොට ඒ අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එක්කලා මාණ්ඩලික මට්ටමේ ගිවිසුම අත්සන් කිරීමට දැන් අපි ලම්බෙමින් පවතිනවා. ලෝක ආහාර සංවිධානයේ එක්සත් ජාතීන්ගේ සංවිධානය තුල තියෙන ලෝක ආහාර සංවිධානයේ ප්‍රධානියා ලංකාවට එන්න සූදානමින් ඉන්නවා. ලෝක ආහාර සංවිධානයේ පසුගිය සතියේ ලෝකේ තම සමාජික රටවල් වලට කිව්ව ලංකාවට මානසික ආධාර දෙන්න පුළුවන් අය කෙනෙකු උදව් වෙන්න කියලා. දැන් මේ ජාත්‍යන්තර ජාලය හැදිලා තියෙනනේ. ඒතොර මේ ජාත්‍යන්තර දැලෙන් අපි ආවරණය වෙනකොට දැන් අපේ ජීවිත සුරක්ෂිත වෙනවනේ, අපේ රටේ තත්ත්වය සුරක්ෂිත වෙනවනේ. දැන් මේ තත්ත්වය ඉදිරියට ගියොත් එහෙම මේ කණ්ඩායමට දේශපාලන අනාගතයක් නැති වෙනවා. බොහොම පැහැදිලිව සිද්ධ වෙන එක. මම අර ඉස්සල්ලා කිව්වා වගේ පොහොර නැත්තම් ගොවියයිලට පහිනවා, ගෑස් නැත්තම් ගෘහණී ඉන්ධනලට පහිනවා, ඉන්ධන නැත්තම් ත්‍රිරෝද රථේ මොටරසයිකල් ඉඳලා කට්ටියට පහිනවා, බෙහෙත් නැත්තම් සමස්ත රටම පහිනවා. දැන් මේ ජනතා පීඩනයේ තිබුණොත් තමයි ඒක මුල් කරගෙන දේශපාලනය කරන උදවියට යැපීමට පුරාන් වෙනවා. මාළුවට වතුර නැතුව ජීවත් වෙන්න බෑ වගේ මේ උදවියට ජන අරගල නැතුව පීඩනය නැතුව ජීවත් වෙන්න බෑ. දැන් මේ සැලසුම් කරන්නේ මොකද්ද? 2004 ගහපු ගේම් එක ගන්න. මං ඉස්සලා වතේ කිව්වා 2004 චන්ද්‍රිකා නෝනාව රවට්ටගෙන මේගොල්ලෝ පරිවාස ආණ්ඩුවකට ගියා. දැන් මොකද උනේ? අර ඔක්කොම දේවල් ඉවරයිනේ. අර දැවැන්ත සංවර්ධන ව්‍යාපෘති 64ක් ඩොලර් ආයෝජනය කරන ව්‍යාපෘති 64ක් රට රහිමියලා ගියා. දැන් ඒකෙන්නේ මේ රට ඒ වෙලේ වැටෙන්නේ අපෝ. එහෙනම් දැන් මෙතන ලෝකේ සහයෝගය හම්බ වෙනකොට ජාත්‍යන්තරයේ සංවිධාන වල සහාය හම්බ වෙනකොට දැන් මේක කැඩුවේ නැත්තම් අනුරාට යපෙන්නත් බෑ, සජිත යපෙන්නත් බෑ, මෛත්‍රීපාලට යපෙන්නත් බෑ. දැන් මේගොල්ලෝ කියන සර්වපාක්ෂික ආණ්ඩුව. සර්වපාක්ෂික ආණ්ඩුව නම් තරම් දැන් මේකේ කවුද නැත්තේ? පොහොට්ටුවේ කට්ටිය ඉන්නවා. මේ ආණ්ඩුව නිර්මාණය කරපු 69 ලක්ෂ කට්ටිය මෙතන නියෝජනය වෙනවා. ඊළඟට ඒ කියන්නේ ජනාධිපතිගේ ටීම් එකේ ඉන්නවා. ඊළඟට EPDP සංවිධානයේ ඩග්ලස් දේවානන්ද මහත්මයා ඉන්නවා. මුස්ලිම් කොංග්‍රසයේ නසීර් අහමඩ් මන්ත්‍රීතුමා ඉන්නවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහින්ද අමරවීරසාර සිරිමියා සිරිපාල මහත්මයාලා ඉන්නවා. එතකොට මෙතන සජබේ මනුස්ස මහත්මයාත් හරිම් පරයන්ඩ මහත්මයාත් ඉන්නවා. එතකොට දැන් මෙතන සියලු දෙනාම නියෝජනය වෙලා තියෙන්නේ. කොයි පක්ෂෙද දෙන්නේ නැත්තේ කියන්නකො. එතකොට නැත්තේ එකම තැන විතරයි ජාතික ජන බලවේගය කියන්නේ. ඒවෙන් ද්‍රවිඩ ජාතික සංවිධානය නැහැ. ද්‍රවිඩ ජාතික සංවිධානයේ සම්බන්ධලා නැහැ. ඒකේ සමහර කට්ටිය මෙතන මේ ඇමති දූර බාරගත්ත නැතුණාට සමහර උදවියන් ඉන්නවා මේකට බ්ලෙසින් එක ආශිර්වාදේ තියෙනවා ඒගොල්ලෝ. ඊළඟට දැන් ජාතික ජන බලවේගයේ තමයි ආශිර්වාදය සහයෝගයක්වත් මොකක්වත් නැත්තේ කඩා කප්පල් කරන විතරයි තියෙන අනුකුමාර දිසානායක මහත්තයාගේ. දැන් අනුකුමාර මේක දැන් තමගේ සර්වපාක්ෂික ආණ්ඩුව නේද එකතු වෙන්න තියෙන්නේ මෙච්චරනේ. අනුකුමාර දිසානායක මහත්තයාගේ 4 දෙනාට හරි කී දෙනෙක් හරි මෙතෙන්ට එකතු වෙන්නේ. අන්න සර්වපාක්ෂික ආණ්ඩුව හැදුනා. හොඳයි. ඒ දැන් ආයෙ හදන්න කරදරන්නේ නැහැ නේ. මේ වගකීම බාර ගන්න බෑ කියලා මිනිහෙක් නෑනේ. මේ වගකීම බාරගත්ත මිනිස්සෙක් ඉන්නවනේ. හරි. අනුන් ඇති කරන අද අර්බුදයට කරගහපු මිනිස්සෙක් ඉන්නවනේ. හරි. එතකොට මේක දැන් සල්ලික්‍රස් මත මේක ඇදගෙන දැන් මේ තත්ත්ව කොට නගාගෙන යනවා. දැන් මොකද කරන්නේ? දැන් මෙතන අද මම දන්න විදිහට සජි ප්‍රේමදාසයි මෛත්‍රීපාල සිරිසේන දෙන්නගේ සාකච්ඡාවක් තියෙනවා.
එතුමාලගේ මොන තීන්දුව ගන්නවද කියලා මම දන්නේ නැහැ. අනුර කුමාර මහත්තයයි සජිත් මහත්තයා සාකච්ඡා තිබ්බා කියලා මම දැක්ක සමාජ මාධ්‍යයේ තියෙනවා. දැන් මට අහන්න තියෙන ප්‍රශ්න කීපයක් ඒගොල්ලන්ගේ. හරි ඒගොල්ලෝ මට හම්බෙන්නේ නැහැ නේ. දැන් ඔයාලට හම්බෙන්නේ නැත්නම් මට හම්බෙන්නේ නැතිඳ අද මෙතන විවෘතව මම අහන්න ජනහඬ තුලින් මේ තුන් දෙනාගේ මේ සාකච්ඡාව වලින් අනතුරුව කවුද මේකේ අගමැති? සජිත්ද අගමැති, මෛත්‍රීද අගමැති, අනුර කුමාරද අගමැති. අනුර කුමාර අගමැති කිරීම සඳහා මෛත්‍රීපාල සිරිසේනයි සජිත් ප්‍රේමදාස එකඟද? එහෙම නැත්නම් සජිත් ප්‍රේමදාස අගමැති කිරීම සඳහා මෛත්‍රීපාලයි අනුරයි දෙන්න එකඟද? එහෙම නැත්නම් සජිතුයි මෛත්‍රීපාලයි දෙන්න එකඟද අනුර කුමාර අගමැති කිරීම සඳහා? හරි. දැන් මෙතන මේ කවුද අගමැති? ඊළඟ එක සැලැස්ම. අගමැති වුණාට වැඩ නැහැ නේ. දැන් වැඩ පිළිවෙල මොකද්ද? දැන් කියන්න වැඩ පිළිවෙල මොකද්ද? රට කියන්න ඕන. මේක රටේ 2.25 ලක්ෂයක වකින් මේ බාර ගන්න යන්නේ. ඒකත් මේ කඩා වැටිච්ච රටක මේගොල්ලෝ මේ සර්වපක්ෂ ආණ්ඩු කියලා මේ ගේම් එක ගන්න දන්නේ. දැන් කියන්න මොකද්ද වැඩ පිළිවෙල? අපි ආණ්ඩු බාර ගන්නවා. මම අගමැති විදිහට මේ කරනවා. අනිත් කට්ටිය ඇමතිවරු හරි සපෝට් එක දෙන කට්ටිය සපෝට් ගෲප් එක මෛත්‍රී ගෲප් එක සපෝට් අනුර කුමාර ගෲප් එක සපෝට්. දැන් මේ ගොල්ලෝ සපෝට් එක කරා මම මේකයි කරන්න කියලා ඉවරලා කවුරු අගමැති සජිත් අගමැති නම් හරි මෛත්‍රී අගමැති නම් හරි අනුර අගමැති නම් හරි දැන් රට කියන්නේ මෙන්න අපේ සැලැස්ම කියලා. අපි ජාත්‍යන්තර සහයෝගය කරනවා. මෙන්න රනිල් වික්‍රමසිංහ මහත්තයා 20 කියපු එකම තමයි අගමැති වෙලා කියන්නේ. අගමැති වෙන්න ඉස්සෙල්ලා දවසේ කිව්වෙත් ඒකයි. අගමැති 14 වෙනිදාත් කිව්වේ ඒකමයි. ජාත්‍යන්තර සහාය ඕන කිව්වා. මූල්‍ය අරමුදල සහාය ගන්නට ඕන කිව්වා. දොර මේ ඒ ප්‍රතිපත්තිය තුළ තමයි මේ කරගෙන යන්නේ. හරි. දැන් අනුර කුමාරලා ජාත්‍යන්තර සහාය ගන්නවාද? ඒගොල්ලෝ කෙලින්ම කියන්නේ දේශීයනේ. හරි දේශීය වශයෙන් ගෑස් කොහෙද තියෙන්නේ? දේශීය වශයෙන් පෙට්‍රල් කොහෙන්ද ගේන්නේ? මන්නාරමේ තියෙනවද? මන්නාරම් රෝණියේ ගෑස් තියෙනවා කියන එක මං ඉස්කෝලේ යන කාලෙත් මට මතකයි. ඒ කාලේ අනුර බණ්ඩාරනායක මහත්තයා ගිහිල්ලා ඉවරලා පේසාලේ ටැංකි දෙකකින් ලින් දෙකක් හරලා ලින් දෙකට තෙල් අරන් දාලා ඉවරලා පේසාලෙන් තෙල් මතු වෙනවා කියලා සින්දුකුත් තිබ්බයි දාතවල. උදේට ප්‍රවෘත්ති වලට ඉස්සරලා උන්නේ සින්දු වෙනවා. නේද? ඒ කාලේ ඉඳලම ඔය තෙල් කතාව කියනවා. දැන් ඉස්කෝලේ යන්න මෙන්න දැන් අපි වෙන කොහෙද යන්නද දැන් කිට්ටු එකනේ යන්නේ. එතකොට මේ වෙනකොනුත් තාම මන්නාරමේ මමයි පාර්ලි චම්පිකා මැතිතුමයි විදුලි බල ශක්තිය අමාත්‍යවරු වශයෙන් ඉඳ වෙලාවේ ඔය මන්නාරමේ ද්‍රෝණියේ තියෙන ගෑස් සහ ඉන්ධන ලබා ගැනීම පිළිබඳව අපිත් උනන්දු වුණා ඉක්මනින් කරගන්න පුළුවන්ද කියලා. මේ ඊ타ත්ම ගැඹුරු මන්නාරම් ද්‍රෝණියේ තියෙන ඊ타ත්ම ගැඹුරේ තමයි අපේ තෙල් සහ ගෑස් ටික තියෙන්නේ. ඒක අර ගැනීම සඳහා තාක්ෂණය අධි තාක්ෂණය අවශ්‍යයි. ඒ තාක්ෂණය ඒ වෙනකොට පාවිච්චි කරලා මේ වැඩේ කරන්න පුළුවන්කම තිබුණේ නෝර්වේ රටට. හැබැයි ඒගොල්ලෝ වුණත් මේකේ තියෙන පිළිබඳව මේ එස්ටිමේට් එකක් කරලානේ අත ගහන්නේ ව්‍යාපාරික වශයෙන් එනකොට. එතකොට මේ අධි ගැඹුරේ තියෙන මේ ටික අරගන්නට අතිවිශාල ධනස්කන්ධයක් වැය කරන්න ඕන. ඉතින් ඒක වැය කරාට පස්සේ ගන්න ප්‍රමාණය කොච්චරද? ඒක ගන්න තියෙන ප්‍රමාණය බොහොම අඩු ප්‍රමාණයක් ගන්න වෙන්නේ ලාභය දොර. ඉතින් මෙන්න මේකින්ද ඒ දවස්වලත් මේක සාකච්ඡා මට්ටමේ තිබුණා. දැන් ගම්මන්පිල මහත්තයා මම දැක්කා ගිහිල්ලා ඉවරලා ඒ දවස්වල එයාමති වෙලාවේ මේ හෙට උදේට ගෑසුයි මේ ඩීසල් පෙට්‍රල් කොට දාන්න වගේ කතා කරා. නමුත් ඒක වෙන්නේ නැහැ. එහෙනම් අනුර කුමාර දිසානායක මහත්තයලා මොනවද දෙන්නේ මිනිසුන්ට? අර හතර හාමුදුරුවෝ කිව්වා වගේ අපි අපිට ඕනේ නැහැ මැදවැරදිග ඉන්ධන. අපි ගේන්නේ කොහෙන්ද? සූර්ය බල ශක්තියෙන් කරනවා කියවනේ. දැන් අත්තරම රතන හාමුදුරුවෝ දැන් බණකටවත් හොයා ගන්න නැහැ. ඉතින් මෙන්න මේගොල්ලෝ කොහොමද ඒක ගොඩ නගන්නේ? දැන් මිනිස්සුන්ට කියන්න බෑ. අපි නම් කියන මෙන්න ජාත්‍යන්තර මූල්‍ය සහාය නැත්නම් ජාත්‍යන්තර සහාය අරගෙන අපි මේ ප්‍රශ්නේ විසඳන මිනිස්සුන්ගේ දැන් ඕනේ යම් ප්‍රමාණයක අපිට නිරාකරණය කරගෙන එනවා. කරුණා කරලා තව මාසයක් විතර ඉවසන්න. ඔබ ස්ථිර වශයෙන්ම කැට තියලා මම කියන්නේ රනිල් වික්‍රමසිංහයන් ඔබ මේ අපාදුකෙන් බේරනවා. මේ රටේ ජනතාව බේරනවා. එන්දා යොසරිවන්තෝ රනිල් වික්‍රමසිංහ මහත්තයත් එක්ක කරන් දෙන්න. ඔබ 2015 9ට ඕනේ වට රැවටුණා. ඒ වගේම 2004 රැවටුණා. ඊට ඉස්සෙල්ලා මහින්ද රාජපක්ෂ රට බේර ගන්න එනවා කියලා ඉවරලා LTT සංවිධානයේ සල්ලි දීලා ඉවරලා මේ ගේම් ගහපු වෙලාවෙත් ඔබ රනිල් වික්‍රමසිංහ කොටියා LTTට රට දෙන්න හදනවා කියලා ඉවරලා ඔබ රැවට්ටුවා. එදත් ඔබ රැවටුණා. ටිකින් ටිකටම ඔබ රැවටුණා. මේ රටේ ජනතාව රැවටුණා. තා මේ වතාවත් රැවටුනොත් එම ඔබට අපිට මොකක් වෙයිද කියලා මම දන්නේ. ඔබ රැවටෙන මිනිස්සු නිසා අනිත් මිනිස්සු දුක් විඳින එක. 69 ලක්ෂයක් රැවටිලා ගහපු කතරේ පිට රටේ ඉඳලා ඇවිල්ලා ගහපු කතරේ මෙහි උදවිය නළු නිල්ලියෝ ඉඳලා හාමුදුරුවෝ ඉඳලා නයි නටවලා ධාතු පෙන්නලා මේක නටමු නාටකම් වල ප්‍රතිඵලයේ විඳවන්නේ මේ රටේ සමස්ත ඔබ. ඇත්තටම මම අහන්නේ දැන් අපි කිව්වොත්
සර්වපාක්ෂික ආණ්ඩුවක් අවශ්‍යයි කියලා මේ අදහස් මතුවෙන්නේ මේ පවතින ආණ්ඩුව සර්වපාක්ෂික ස්වරූපය ඔබතුමා විග්‍රහ කළ නමුත් මේ පවතින තත්ත්වය මෙහෙමයි කියලා මේ සංයුතිය මෙසේ කියලා නමුත් දැන් සර්වපාක්ෂික ආණ්ඩුවක් අවශ්‍යයි කියලා අදහස් මතු කරන අනෙකුත් දේශපාලන පක්ෂ කියන්නේ ජාත්‍යන්තරයේ සහාය ලබා ගන්න නම් බහුතරයේගේ පාර්ලිමේන්තු බහුතරයේ අගමැතිවරයෙක් සහ සර්වපාක්ෂික ආණ්ඩුවක් අවශ්‍යයි කියලා. දැන් ඇත්තටම එහෙම අවදානමක් තිබෙනවද මේ ජාත්‍යන්තරයෙන් ලබා ගන්නා ගත හැකි උදව් උපකාර ටික නැති වෙනවද මේ පවතින තත්ත්වය තුන ආණ්ඩුවකට ඒක ලබා ගන්න නම් අර මේ උදවිය කියන හැටියට බහුතරයේ බලය ඇති අගමැතිවරයෙක් සහ සියලුම පක්ෂයක රාශි වෙච්ච ආණ්ඩුවක් අවශ්‍යයි. තරම් ශක්තිමත් රටාවකට ශක්තිමත් පාලනයක් තියෙන තැනට තමයි උදව් උපකාර ගැනීම පහසු වෙන්නේ. ඒ නිසා තමයි රනිල් වික්‍රමසිංහ මහත්තයා එදා ඉඳලම කියන්නේ සියලු දෙනාම එකතු වෙච්ච ආණ්ඩුවක් රට හදන්න. මේ ප්‍රශ්නෙට හැමෝම එකතු වෙන්න කියලා. රනිල් වික්‍රමසිංහ මහත්තයා බාර ගන්න දෙන්නේ ආර්ථිකය හදන වැඩේ. දැන් ආර්ථිකය හදන වැඩේ රනිල් වික්‍රමසිංහ මහත්තයා කරගෙන යනවා. එතකොට ඊළඟ වැඩේ තමයි දේශපාලනය හදන වැඩේ. ඒ ව්‍යවස්ථාව හදන වැඩේ. 20 වෙනි සංශෝධනයේ ගේන්න සමහරවිට 21 අහෝසි කරලා 21 ගේන්න ඕන කියන මතය. මෙන්න මේවා කරන්න නම් මේ සියලු දෙනාගේ සහයෝගය අවශ්‍යයි. මෙන්න මේ වඩාත් ප්‍රජාතන්ත්‍රවාදී වූ නීතිය ක්‍රියාත්මක විශේෂයෙන්ම කියන්න ඕන අදත් මම දෙක මාධ්‍ය තියෙනවා. ජාත්‍යන්තර කියන්නේ මම දෙක අධිකරණ ඇමතුමා ප්‍රකාශ කළ තිබුණා. නීතිය සහ විනය ක්‍රියාත්මක කරන රටක් නම් අන්න එතෙන්ට අපි උදව් කරන්න සූදානම් කියන එක ලෝකෙ කියලා තියෙනවා. එහෙනම් ලංකාවේ නීතිය සහ විනය ක්‍රියාත්මක වෙන්නට ඕන. විනය ක්‍රියාත්මක වෙන්න නම් නීතිය ක්‍රියාත්මක වෙන්න ඕන. ඉතින් ඕක ක්‍රියාත්මක කිරීම සඳහා හැම කෙනාම එකතු වෙලා එකඟත්වයට ආවනම් එතකොට මයිමෑන්ස්ලා නැහැනේ. රනිල්ගේ මිනිහා, සජිත්ගේ මිනිහා, මෛත්‍රීගේ මිනිහා, රංගගේ මිනිහා, ටෙරාන්ගේ මිනිහා මිනිස්සුනේ උතුර නැහැ. එතකොට දැන් මේ බලන්න මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 21 වෙනි සංශෝධනය ගෙනලා තියෙනවා. මේ 21 වෙනි සංශෝධනය ආපු වෙලාවෙත් සජිත් ප්‍රේමදාසලා අනුර කුමාර දිසානායකලා පාර්ලිමේන්තුවෙන් නැගිටලා ගියා. දැන් මේක නැගිටලා යන්න නෙමෙයි මිනිස්සු ඡන්දෙ දුන්නේ. එහෙනම් මේගොල්ලෝ කියන්නේ ගෝඨාභය තවදුරටත් හිටපන් ඔබ ඉන්න ඕන. මේ 19 ඒකාධිපතිත්වය ක්‍රියාත්මක වෙන්න ඕන. රටේ ජනතාව සහ අරගලයේ ගෝල්බේස් එකේ ඉන්න ජනතාව කියන්නේ මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මේ 19 අහෝසි කරන්නට ඕන. අහෝසි කරලා ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කරන්න ඕන. 20 අහෝසි කරන්න ඕන. සමහරව 20 අහෝසි කරන්න. 20 අහෝසි කරන්නට ඕන. ප්‍රජාතන්ත්‍රවාදය නැවත ශක්තිමත් කරන්න 19 ගේන්න ඕන කියලා. එතකොට දැන් මේ සැරේ ගෙනලා තියෙන 19 ඔබට ගිය. ඒ කියන්නේ විගණනය කරන්නත් පුළුවන් තැනට ගෙනලා තියෙනවා. එතකොට වඩාත් ප්‍රජාතන්ත්‍රවාදී ශක්තිමත් වෙන තවත්. ඉතින් මේ අවස්ථාව දෙනකොට අනුර කුමාරලාට සජිත් ප්‍රේමදාසලාට තියෙන්නේ මෙතන එකතු. දැන් මෙතෙන්ට එකතු වෙන්නේ නැත්තේ අන්න කෝකටම. දේශපාලන කෝකම. දැන් මේක එකතු වෙලා සම්මත කරගත්තොත් එම ලෝකෙට ජාත්‍යන්තරයට පේනවා මේ රට නැවත ප්‍රජාතන්ත්‍රවාදය වෙනවා. නීතිය ක්‍රියාත්මක වෙනවා කියලා. දැන් නීතිය එදා 19 ගෙනාවට පස්සේ නීතිය ක්‍රියාත්මක වෙච්ච නිසානේ ටෙරාන් මේ ප්‍රසන්න රණ්ඩුක මහත්තයාට විරුද්ධව නඩු වැටුනේ. බැසිල් රාජපක්ෂට විරුද්ධව නඩු වැටුනේ. ලලිත් විරුතුංගට විරුද්ධව නඩු හලවලා පැලොන්ස පැල්පිට විරුද්ධව නඩු වැටලා ඒගොල්ලෝ මේ හිරගත වුණේ. ඉතින් පසුව මේ අපීල් කරලා කොමාරි එළියට ආපු වෙන කතාවක්. නමුත් නීති ක්‍රියාත්මක 448 දෙනෙකුට විරුද්ධව ඒ යහපාලන වෙලාවේ අධිකරණයට නඩුගුරු කරන්න පියවර ගන්න. අල්ලස් කොමිසම ඉල්ලාස් කරගත්තා, නීතිපති ඉල්ලාස් කරගත්තා. ඒවා අර 19 නැති වෙලා 20 ආපිකේ ප්‍රතිඵල වෙන්නේ නැති. කෙසේ නමුත් නීතිය සහ විනය ක්‍රියාත්මක කරන රටක් බවට එදා පරිවර්තන කරා. දැන් කරන්න යන්නේ ඒකයි මේ 20 වෙනි සංශෝධනය ගෙනලා තියෙනවා. 22 21 වෙන්න ඕන. මොකද සජිත්ලා ගෙනාව එකක් 21 කියලා. නමුත් ඒක 22 කියලා තමයි කෙටුම් කරන්නේ. 22 කියලා කියන්නේ. නමුත් මේක මම හිතන්නේ සම්මත වෙනකොට පාර්ලිමේන්තුවේ 21 විදිහට තමයි සම්මත වෙන්න ඕන කියලා මගේ දැනුම මට මන් නීති විශාල දෙන්නේ මම හිතනවා මේ 22 සංශෝධනයේ 22 වශයෙන් ඉදිරිපත් කරලා තියෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සංශෝධනයේ මේ සාධනීය කාරණා රාශියක් තියෙනවා. කොමිෂන් සභා ටිකපත් වෙනවා. විධායක නිලධාර ප්‍රධාන නිලධාර පොලිස්පතියකට ගෙනලා ප්‍රධාන නිලධාරීන් ටික ව්‍යවස්ථාදායක සභාවක් කරපත් වෙනවා. අනිත් එක විගණනය කරන්න පුළුවන් වඩාත්ම වැදගත් ප්‍රසම්පාදන කමිටුවක්. ඒ කියන්නේ තාක්ෂණික කරුණු
මිලදී ගැනීම, ගණන් තීරණය කිරීම මේ ආදී සියලුම දේවල් එන්නේ මේ ජාතික ප්‍රසම්පාදන කොමිසමට. මේ ජාතික ප්‍රසම්පාදන කොමිසමට ආපුවාම විදුලි බල මණ්ඩලයේ ගල් අඟුරු ගන්න කොටයි, මේ රේල් වලට බඩු ගේන කොටයි, CDBට බඩු ගේන කොටයි මෙන්න මෙහෙම ගැහුවා කියන ඒවා අපිට 100% නැති කරගන්න බැරි. නමුත් අවම කර ගැනීම සඳහා මහජන මුදල් සුරක්ෂිත වෙන විදියක් හොරාකෑම අවම කර ගැනීමට පුළුවන් වේවි. 22 වන ව්‍යවස්ථා සංශෝධන කැඩුම්පත් සම්බන්ධ කරුණු කාරණා කිහිපයක් අපි ඔබතුමායන් දැනගන්න අවශ්‍යතාවයක් තිබෙනවා. ඊට කලින් අපි විරාමයක් ලබා ගන්නවා. දැන් සම්බන්ධතාවයේ ප්‍රධාන පාලකදීට. එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් හිටපු අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මැතිතුමා සමග අපේ සාකච්ඡාවක් අපි විරාමයට කලින් 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කැඩුම්පත් සම්බන්ධ කරුණු කාරණා කිහිපයක් කතා කළේ. ඒ ගැන තවදුරටත් කතා කරනවා. නමුත් ඊට කලින් සම්මත කරගත්ත පනත් කෙටුම්පතක් සම්බන්ධයෙන්ුත් කැබිනට් මණ්ඩලය ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවක් සම්බන්ධයෙන්ුත් ඔබතුමාගෙන් දැනගන්න කැමතියි. ඔබතුමා එක්සත් ජාතික පක්ෂයේ මහලේකම්වරයා හැටියට වගේම බලශක්ති විෂය පිළිබඳවත් වාකිම් දරුව මැතිවරයා හැටියට ක්‍රියා කරලා තිබෙන නිසා මේ ගැන මම හිතන්නේ අවබෝධයක් ඇති. ඒ වගේම වෘත්තීය සමිති නායකයන් සමග කටයුතු කරන වෘත්තීය සමිති ව්‍යාපාරීන් කෙනෙක් හැටියට ඔබතුමාට මේ ගැන මේ අහන ප්‍රශ්න වලට උත්තර දෙන්න පුළුවන් කමක් වෙනවා විශ්වාස කරනවා. මූලික වශයෙන් මම කැමතියි දැන් අපි විදුලි කප්පාදුවක් තිබෙනවා. දැන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා දුහරේ බාර ගන්න අවස්ථාව වෙනකොට ප්‍රෝකතනය කළ තිබෙ දිනකට පැය 13ක් 15ක් වගේ ප්‍රමාණයක් කපන්න වේවි කියලා. නමුත් අද කෙසේ හෝ පැය 3කට ඒ විදුලි කප්පාදුව සීමා කර තිබෙනවා. ඒත් ජනතාව ඒෙන් පීඩාවටපත් වෙනවා. ගරු මහලේකම්තුමනි දැන් කංචන විජේසේකර මැතිතුමා පහුගියදා පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කර සම්මත කරගත්ත විදුලි බල සංශෝධනය සම්බන්ධයෙන් ඒ පනත. ඒ හරහා අපි මේ විදුලි බල අවශ්‍යතාවය සපුරා ගැනීමට එයින් ලැබෙන පහසුව පිළිබඳව කෙටි විග්‍රහයක් මූලික වශයෙන් ඔබතුමා දැනගන්න කැමති. හේතුව ඔබතුමා මේ කලක් ඇමතිකම් දරලා ඒ විශේෂ සම්බන්ධ දන්න කෙනෙක් නිසා. මොකද තාමත් මේ පිළිබඳ යම් යම් තැන් වල සාකච්ඡා වෙමින් පවතින නිසා සමහර උදවිය කියන මේක පාර කැපීමක් සිද්ධ වුණ අය වෙනත් කට්ටිය විතරට එන්න විශේෂයට එන්න ආදී වශයෙන් මම කැමති ඒ සංශෝධනය හරහා වෙච්ච දේ යහපත් දේ මොකද්ද රටට කියන කාරණාව දැනගන්න. ඔව්. එහෙනම් මේ අරගලේ පටන් ගත්තෙත් පැය 13ක් විදුලිය කපන්න පටන් ගත්තා. ඒතකොට එදා මේ අගමැතිතුමා දිවුරුම් දෙන වෙලාව එනකොට මේනකොට මේ ආණ්ඩුව රාජපක්ෂ ආණ්ඩුව විසින් පැය 13ක් විදුලිය කැපුවා. එක දවසක් විදුලිය කැපුවා ඔබට මතක ඇති අරගලේ. ඊට පස්සේ දවසේ තමයි අරගලේ කට්ටිය මේ පටන් ගත්තේ. ඒතර පැය 13ක් විදුලිය කපන රටේ පැය 3කට අඩු කරේ රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ කළමනාකරණයේ තියෙන දක්ෂකම. ඒ වගේම විදුලිය සපයා ගැනීමේදී අපිට ජල විදුලිය, තාප විදුලියට ගල් අඟුරු වලට හිර වෙලා හිටියේ. එතකොට ලෝකේ දැන් තාප සහ ගල් අඟුරු ඉවත් කරගෙන යන්නේ. ඉවත් කරගෙන යනකොට අපි ගෙනල්ලා ඉවරලා ගල් අඟුරු එකක් දාගත්තා. කොම්මල හරි දැන් සම්පූර්ණ ආර්මී අපව බලාගාර ගල් අඟුරු වලට විරෝධතා තියෙන්නේ. ওই තත්ත්වයට එක්කලා මේක විදුලිය උත්පාදනය කිරීමේදී අපිට පහසුවෙන් විදුලිය උත්පාදනය කරන්න පුළුවන් එක තමයි සූර්ය බල ශක්තිය. දැන් අපි ඉන්න කාලෙත් මමයි පාර්ලිමේන්තුවේ ඉන්න වෙලාවෙත් අපි කතා කරා සාකච්ඡා කරා හැම වහලක්ම එනර්ජි වහලක් කරන්න. එතකොට හැම ගෙදරකම වහලෙන් විදුලිය උත්පාදනය කරන වහලක් බවට පත් කරගත්තොත් එම මේ විදුලි අවශ්‍යතාවයෙන් විශාල ප්‍රමාණයක් ඒ තුල අපිට සපුරා ගන්නට පුළුවන්. හැබැයි තාප විදුලි බලාගාරය ක්‍රියාත්මක කරනකොට ගල් අඟුරු විදුලි බලාගාරය ක්‍රියාත්මක කරනකොට යම් විදිහට ලැබෙනා වූ පහසුකම් නැත්නම් මූල්‍ය ආධාර මේ සෝලාර් එහෙම නැත්නම් මේ හිරුවෙලින් ලබා ගන්න විදුලිය නිෂ්පාදනය කිරීම තුළ ලැබෙන්නේ නැහැ. ගල් අඟුරු වලත් විවිධ චෝදනා තියෙනවානේ. එතකොට විදුලි ගණන්දිනු පිළිබඳව කතන්දර තියෙනවානේ. ඒ වගේම තාප විදුලිත් ප්‍රශ්න තියෙනවානේ. දැන් විදුලි බලාගාරයේ විදුලි මිලදී ගැනීම සිදු කරන විදුලි අමාත්‍යාංශයේ විදුලි මිලදී ගැනීමේදී තාප විදුලි බලාගාරවලින් විදුලිය ලබා ගැනීම. මේ වගේම ජල විදුලි බලාගාරවල තියෙන ජලයේ අනිශ්චිත විදියට පිටමං කිරීම. මේ වගේ ක්‍රම උපයෝගී කරගෙන තමන්ගේ ආදායම වර්ධනය කර ගැනීම සඳහා යම් යම් නිලධාරීන් ක්‍රියාත්මක කරන සියලුම දෙනා නෙමෙයි. ඉදිරි බලන නිලධාරීන්වත් හොඳ නිලධාරීන් ඉන්නවා ගැන හිතන්නවත් නැති නිලධාරීන්. ඒ වගේම නමුත් අර මාපිය එකත් මෙතන ක්‍රියාත්මක වෙනවා. එතකොට සූර්ය බල ශක්තියෙන් විදුලි ලබා ගැනීමේ ක්‍රමවේදය දුර්වල කිරීම ඇරෙන්නට ශක්තිමත් කරන්නේ නැහැ. මට මතකයි ඉදා කිව්වා මේ බන්දර ගුණවර්ධන ඇමතිවරයා ගෙදරත් සූර්ය පැනල් හයි කරාට පස්සේ මාස 6කට වැඩි ගියා කියලා ඉවරලා මේ ග්‍රිඩ් එක අරගන්න. දැන් මෙතන
ග්‍රිඩ් පහසුකම දීලා ඉවරලා විදුලි බල මණ්ඩලයේ ශනිකව මේ හැම වහලකම විදුලිය ලබා ගැනීමට කටයුතු කරනවා නම් අපේ රටේ මේ පිටරටට යන ඩොලර් ධනස්කන්ධය තෙල් වලට මේ විදුලිය සඳහා යන ඩොලර් ධනස්කන්ධය ඉතුරු කර ගන්න පුළුවන් ගමන. ඔබතුමාලා වලට යන ධනස්කන්ධය ඉතුරු කර ගන්නට හැකියාව දෙනවා. ඔබතුමාලාට සූර්ය බල ශක්තිය ගෙනකොට ගේන්න උත්සාහ කළානේ. ඒ අවස්ථාවේදී විරෝධය ආවේ කොහේද? නෑ විදුලි බල මණ්ඩලයෙන්ම නෙන්නේ. අතවසම අපේ ප්‍රධාන පෙළේ නිලධාරි මහතුරුන් ඉන්නේ මේ ප්‍රශ්නේ ඉන්නේ. ඒතර අවසානයේ මේ තර්ජනය එනවා මේ ස්ට්‍රයික් කරනවා. ඔවුන්ගේ මූලික තර්කය වෙන්නේ මොකද්ද බෑ කියන එකට? ඒගොල්ලෝ විවිධ තර්ක ගේනවා. මම මේ විදුලි බල මේකේ පැනල් ඊට පස්සේ හයි කරාට පස්සේ මේ පැනල් විනාශ කරන ක්‍රමවේදය මොකද්ද? දැන් ඒක පරිසර දූෂණය වෙනවා. මේ ආදි වශයෙන් විවිධ තර්ජනනවා. විවිධ අභියෝග වෙනවා, තර්ක එනවා. ඒ වගේම මේ පැනල් හදන්න විදේශ රටවල. එතකොට ඒවට අපි ගෙවන්නට ඕන කියලා. මම දන්න විතරම ලංකාවට ආව ආයෝජකෙක් අපේ khනිජ වැලි අරගෙන ඉවරලා මේ පුල්මුඩේ එකයි හලාවත මේක වැල්ලකුයි සම්බන්ධ කරලා ඉවරලා එයා මේ පැනල් මෙහෙ හදන්න කියලා ඉවරලා. ඉතින් ඒ වගේ දේවල් වලට අතහිත දෙන්නේ නැහැ. අපේ ආයෝජන වලට අතහිත දෙන ප්‍රමාණය බොහොම අඩුයි. ඒක අර බුලන් තරම් ඒගොල්ලෝ ප්‍රොමෝට් කරන්න උත්සාහ කරන්නේ තාප බලාගාරේ ගල්ලංගුරු එකයි. එතකොට ඒකෙන් යම් යම් උදවියට යම් යම් සම්තින් ලැබෙන නිසා ඒක කරනවා. දැන් මේ මොනොපොලි එක නැති කරන්න. ඒ වගේම ඉන්ධන ගේන එකෙත් සිපෙට්කෝ එකට පමණ ඉන්ධන ගේන්න පුළුවන් කොහොමද නේ? දැන් එතකොට සිපෙට්කෝ එකට දැන් මේ අවශ්‍යතාවය ඉෂ්ට කරන්න බෑනේ. දැන් හරියට අර මේ සියම් ට්‍රේඩින් එකේ ගෑස් සපයනවා වගේ ඒකේ ගෑස් සපයන්න පුළුවන් මෙට්‍රික් ටන් 6000යි අපි කතා කරන උපරිමය 17000යි. එතකොට 9000ක ෂෝටේජ් එක ඒ හිගේ අපිට දෙන්න විදියක් නැහැ. ඒ වගේ වැඩක් තමයි මෙතන වෙන්නේ. දැන් සිපෙට්කෝ එකේ මේ තෙල් සපයනවා කියනවා. නමුත් සිපෙට්කෝ රට අවශ්‍ය තෙල් ටික සපයන්න බෑ. ඉන්දියන් ඔයිල් එක දාන කොටත් විරුද්ධ වුණා. දැන් අද ඉන්දියන් ඔයිල් එක නැත්තම් දැන් මේ දවස්වල ලංකාවේ තෙල් බිඳකට හොයා ගන්න බැරි වෙනවා. අර කලින් අර මේ පෝලිං වල ෂෙඩ් වල පෝලිං වල ඉඳලා මරාගෙන තෙල් අරන් ගිහලා තැන් වල දැන් ෂෙඩ් දාලා තිනවා. සමහර ත්‍රිවිල් කට්ටිය ෂෙඩ් දාලා තිනවා. ඔය වගේ දැන් රට පුරාම අර සිපෙට්කෝ එකේ ඉන්ධන වලටයි IOC එකේ ඉන්ධන වලට අමතරව තේරෙනවා මේ කාලේ ඉන්ධන ගොඩක් තියෙනවා. ඩීසල් තියෙනවා, පෙට්‍රල් තියෙනවා. හැබැයි ලීටරේ කීයද කියලා අහපුවම රුපියල් 1000යි, 1200යි. ඒ වගේ මිල ගණන් වලට විකුණන දැන් අන්ඔෆිෂියලි නිල නොවන ඉන්ධන හල් රාශියක් ලංකාව තුල මේ මොහොතේ තියෙනවා. ෂෙඩ් වල විතරයි තෙල් නැත්තේ, අර්ථයන් වල තෙල් තියෙනවා. ඉතින් ඒ වගේ දැන් මේගොල්ලන්ට මේ සිපෙට්කෝ එකටයි මේකට සිපෙට්කෝ මේ අධිකාර මේක කරන්න බෑ. ඉතින් කරන්න බැරි නම් මිනිස්සුන්ගේ අවශ්‍යතාව ඉෂ්ට වෙන්නේ නැත්නම් මිනිස්සු රණ්ඩු වෙන්නේ එන්නේ රජයත් එක්කලා. එතන ප්‍රශ්නයක් තියෙනවා ගරු මහලේකම්තුමනි. දැන් අපි කිව්වොත් දැන් මේ අවස්ථාවේ පවතින්නේ තෙල් බෙදා හැරීමේ ගැටලුවක් නෙවෙයිනේ. මේක ඩොලර් නැතිකම නිසා ඇතිවෙච්ච ප්‍රශ්නයක් නේ. ආර්ථික ප්‍රශ්නයක් නේ. ආර්ථික ප්‍රශ්න ක්‍රමනාකරණය කර ගැනීමේ වගකීම රජයට තියෙනවා. හරි. හැබැයි තෙල් සංස්ථාව තියෙන තෙල් ටික බෙදා ගන්න බැරි වුණා නම් එතන අසමත් බවක් තියෙනවා. ඒතකොට මේ තෙල් ප්‍රශ්නේ මේ අවස්ථාවේදී සිපෙට්කෝ එක පැත්තට දාන එක වැරදි. හරි. ඉතින් එහෙම තියෙද්දි සිපෙට්කෝ එකට තිබෙන ඒකාධිකාරිය බෙදෙහෙලෙන්න ඔබතුමාලා කැබිනට් පත්‍රිකා කියන එක මොකක්ද අරමුණ? සිපෙට්කෝ එක මේ කරන්නේ තෙල් බෙදෙන එක. ඉන්දියන් ඔයිල් සමාගම කරන්නේ තෙල් බෙදෙන එක. ඔය දෙකනේ කරන්නේ. පිටරටින් ගෙන තෙල් ටික මෙහෙ බෙදෙන එක කරන්නේ. සිපෙට්කෝ එක තෙල් වල බෙදලා තෙල් සංස්ථාව අලාභයි, ඉන්දියන් ඔයිල් සමාගම ලාභයි. දැන් මේක මොකද්ද ඔබ කියන්නේ? ඒතර මෙතන තියෙන්නේ මේ රජයේ ආයතනයක වෙච්ච සිපෙට්කෝ එක රජයේ පාර්ශවෙත් ඒ සංස්ථා පාර්ශවෙත් මෙතන තියෙන කළමනාකරණයේ තියෙන වැරද්දන්නේ. එතකොට මේ සිපෙට්කෝ එක පැත්තෙන් කියන දේ තමයි දැන් ඉන්දියන් ඔයිල් සමාගම ඒ බෙදා හැරීම ලාභ ලබන එක ප්‍රශ්නයක්. හරි. ඒක හරි. නමුත් සිපෙට්කෝ එක තවත් රජයේ ආයතන වලට තෙල් සපයන්න ඕනේ. තවත් සහනදායී වැඩපිළිවෙල ඇති කරන්න ඕනේ. මේ තෙල් සංස්ථාව. එහෙම වුණාම උන්ට අර ලාභය ලබා ගන්න ලාභය අතර ලාභයක් නැහැ. ඒ වගේම අක්මඩ යන්න බෑ කියන තර්කය තමයි ඉදිරිපත් වෙන්නේ. ලංකා සිමෙන්ති සමාගම සිපෙට්කෝ එකෙන් තෙල් ගන්නවා. ණයට නෙමෙයිනේ. කියවනවානේ. ඒතර ඉන්ධන මේ විදුලි බලයට තමයි මේ ණයට දීලා තියෙන්නේ. හාබර් එකට ගන්නවන. වෙනත් ආයතන තියෙන අනිත් ආයතන වලට ගන්නවන. ඒ ගන්න ආයතන මහජනයයි සියලුම දෙනා ඉන්ධන වලට ගෙවලා තමයි ඉන්ධන ලබා ගන්න. ඔය රාජ්‍ය ආයතන කීපයක් විතර ලාභයට ගන්න, ණයට ගන්න. ඒතර ඒගොල්ලෝ විතරයි පොළු තියලා තියෙන්නේ. මිනිස්සු පොළු තියලා නැහැ. එතකොට මේක දැන් විදුලි බල මණ්ඩලයේ මේ අලාභ බිඳගෙන යන්න අවශ්‍යතාවයක් නැහැ නේ. විදුලි බල මණ්ඩලයේත් මිනිස්සු ලයිට් බිල ගෙවලා ගන්න. නැත්තම් කපනවා.
ඔය ප්‍රධාන තන්තුරු වල ඉන්න මිනිස්සු විතරයි ලක්ෂ ගණන් වලින් පොළු තියලා තියෙන අනිත් මිනිස්සු කවුරුත් පොළු තියලා නැහැ පොඩි මිනිස්සුත් අගලා ලයිට් බිල ගෙවලා දාලා තියෙනවා. එතකොට ඒ පොළු තියෙන කට්ටියගේ පීඩනේ මහජනයා දරන්න ඕනේ නැහනේ. එතකොට තෙල් සංස්ථාවෙත් ගනුදෙනු ඔය කළමනාකරණය දෙකම තියෙනවා. මේ දෙකම කරන්න බෑ. ඒ ගනුදෙනු කළමනාකරණය අයිති වෙන්නේ. එතකොට තෙල් සංස්ථාව අලාභ වෙන්නත් පෞද්ගලිකන්තේ ලාභ වෙන්නත් හේතුවක් තියෙන්න ඕන. එhmenan මේකට තමයි සර්වපාක්ෂික ආණ්ඩුවේ කතන්දරෙත් අපි කියන්නේ. සියලු දෙනා එකතු වෙනවා රාජ්‍ය ප්‍රතිපත්තියක් හදනවා නොවෙනස් වෙන එකක් අවුරුදු 20ක් කියලා රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා පුනපුනාම කියන්නේත් ඒකයි. මොකද ටෙරන් ඇමති ආණ්ඩුව පිටවල ඇමතිච්ච ගම ටෙරන්ගේ කණ්ඩායමත් තෙල් සංස්ථාවේ. හරි. ගාමින් ලොග්ගේ මහත්තයා තෙල් ඇමති වෙච්ච ගම කැස්බෑ පැත්තේ මිනිස්සු ටිකක් ඒකේ. හරි. මම තෙල් ඇමති වෙච්ච ගම මගේ කණ්ඩායමත් තෙල් සංස්ථාවේ. දැන් මේ අවශ්‍ය ප්‍රමාණය ඉක්මවා ගිය තමන් රැකියා දුන්නා කියන්න ඇති කරන තත්ත්වයන් උඩ මෙතන මේ ආයතන ගෙනියන්න බැරිලා තියෙනවා. නමුත් ඔවුන්ගේ තර්කය වෙන්නේ මේ ඔවුන්ගේ වැටුප් දීමනා වලට යන්නේ ලීටරෙන් 1 රුපියලයි කියලා. ලීටරෙන් 1 රුපියලක් කරන්න ඕනේ නැහැ නේ වැටුප් මේ පාඩු ලබන මේක මේ සපුගස්වන්ද වහලා දීදී බෝනස් කියපු මේ ආයතනන්නේ. ඉතින් ඒක වැඩ කරන්නේ තෙල් විකුණන්නත් මිනිස්සු තෙලුත් නැහැ. අපගස්සනද දුවන්නේ ඒත් බෝනස් කියනවා. ඉතින් ඒවා යුක්තිසහගතද? එහෙම නෙමෙයි. දැන් මේකට පොදු ප්‍රතිපත්තියක් හදනවා, ජාතික ප්‍රතිපත්තියක් හදන්න ඕනේ නේද? මම මේ නිල්දාරි පඩියක් ගන්න එක ගැනවත්, ඉතින් මේ කළමනාකරගෙන අපි රටම කළමනාකරණය කරන්නට ඕන. එතකොට මේ ආයතනත් එක්ක තරංකාරීව පෞද්ගලික ආයතනත් දෙන්න ඕන. සිපට්කෝ එකට බැරි නම් තෙල් ටික ගෙන්න ගන්න. තවත් පෞද්ගලික ආයතනයක් කරලා රටේ තෙල් බෙදනවා. එතකොට දැන් මෙතන ප්‍රතිදින සිපට්කෝ නඩත්තු කිරීම පමණක් නෙමෙයිනේ. අනිත් අපිට වැදගත් වෙන රටේ ජනතාව නඩත්තු කරන එකනේ. එහෙනම් ජනතාව පීඩාවටපත් නොකිරීම සඳහා පෞද්ගලික අංශය තවත් පුළුවන් අයට ගේන්න පුළුවන්. ඒකෝට ගේනකොට ටැක්ස් එක එනවා. ඒකෙන් රටේ ජනතාවට බෙනිෆිට් එකක් හම්බෙනවා ලබා ගන්න පද්ධතියක් එක්කලා. අපි කිමුකෝ දැන් අපි තෙල් සංස්ථාවට අමතරව දැන් ඉන්දියන් ඔයිල් සමාගමක් තවත් සමාගමෙම ආවා කිමුකෝ මේ ශේෂ්ත්‍රයට. එතකොට ඒ ඉන්ධන වල මිල තීරණය කරන්නේ කවුද? මිල තීරණය කරන රජය. රජේ පාලනයටද මේ ගේන්නේ. රජය තමයි මේ ගණන් බලන්න තියෙන බල්ලේවරලා ටැක්ස් එක කොච්චරද කියලා තීන්දුව කරන්න ඕන. මේ මිලට තමයි විකුණන්න ඕන කියලා රජය තමයි ඒක පාත් කරන්නේ. එතකොට කොහොමද සමහර වෙලාවට සිපෙට්කෝ මිල එක මිලක් IOS මිල තව මිලක් වෙන්නේ? ඔව් ඒක තමයි. එහෙම වෙලාවක තිබුණානේ. ඔව්. එතකොට දැන් ඒකට තමයි රජය මේ කළමනාකරණය තියෙන්නේ. ඒක තමයි ජාතික ප්‍රතිපත්තියක් හදන්නට ඕන. දැන් ඉන්දියාව ගන්නකො. දැන් ඉන්දියාවේ මම දැක්ක මට මතකයි ලොකු වෙනසක් නෙමෙයි. මට ඔක්කොම දැන් තෙල් මතක නැහැ. ಭಾರತ පෙට්‍රෝල් ඔන්න විදිහට මේ ඉන්ධන හල් තියෙනවා. හැබැයි සමහර සෙඩ්ස් වලට ඉන්දියාවේ රීදුරල්ලා කැමති නැහැ යන්න. සමහර සමාගම් වල පෙට්‍රෝල් මේ සෙඩ් වලට යන්න කැමති නැහැ. යන්නේ ඒකේ හොඳ නැහැ සර් අරගෙන ගහනවා කියලා කියනවා. ඉතින් ඒ වගේ තරගයක් ඇති වෙවි. ඒ වගේ පුංචි මිල ගණන් වල වෙනස්කම් තිබුණා. ඒක ලොකු මිල ගණන් ලංකාවේ තිබුණා වගේ ලොකු මිල ගණන් නෙමෙයි. සත ගණන් වල පුංචි වෙනස්කම් ඒ තැන් වල තිබුණා. ඉතින් එහෙම ඒවා සමහරලාට ඇති වෙන්නට පුළුවන් වේවි. ඉතින් කෙසේ නමුත් මිල ගණන තීන්දුව කර යුත්තේ ආණ්ඩුව විසින්. ටැක්ස් එක තීන්දුව කර යුත්තේ ආණ්ඩුව විසින්. ආණ්ඩුව කිසි මේ සේවය තියාගෙන ගියාම තමයි ඔක්කොම ප්‍රශ්න දෙන්නේ. අධ්‍යාපනයයි සෞඛ්‍යය දෙක විතර වාගේ ප්‍රධාන කීපේ රජයේ බාර අරගෙන අනිත් ඒවා සියල්ලගෙම ව්‍යාපාරික ශේෂ්ත්‍රයට ව්‍යාපාර කරන්න දෙන්නට ඕන. එතකොට විනය හැදෙනවා, සේවයට එනවා. දැන් රජයේ සේවයේ එන ප්‍රමාණයට වඩා නැවතින් ඉඳ උත්සාහ කරනවා. ආවත් කාලය විනාශ කරනවා. දැන් පෞද්ගලිකංශය කරන්න බෑනේ. පෞද්ගලිකංශය ප්‍රයෝජන ගන්නවා. ඉතින් ලෝක රටවල් දිනු වෙලා තියෙන්නේ එහෙමයි. දැන් අපේ වෘත්තීය සංගම් ආරම්භන ඔක්කොම මේ අධිකාරිය තියාගෙන විශාල දීමන පරිත්‍යාග මේ අරගන්නවා. අරගත්තට දෙන්න තියෙන ආණ්ඩුවට රටට දෙන්න තියෙන හරිය දෙන ප්‍රමාණය අඩුයිනේ. ඉතින් මේක තරගයක් එනකොට IOCත් එන්න, සිපෙට්කොත් එන්න තවත් පුළුවන් නම් මේ ඉන්ධන සැපයීම් කරුවන් දෙක තුනක් බී වුණා නම් මිනිසුන් ඔය ගිහිල්ලා ඉවරලා මේ දවස් ගණන් වාහන තියන මම දවස් 5ක් මෙතන දවස් 6ක් උතන කියලා කියන්න මිනවන්න ඕනේ නැහැ නේද? ඉතින් ජනතා පහසු ඇති කිරීම සඳහා ජාතිය ඔක්කොම එකතු වෙලා ඉවරලා පියවර ගත යුතු නැහැ. අන්න ඒක තමයි ජාතික ප්‍රතිපත්තිය හදනවා. විදුලි බල මණ්ඩලෙත් එක වෙන්න ඕන. මේකෙත් ඒක ඇති වෙන්න ඕන. රටේ නීතිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් වෙලා ඉවරලා ප්‍රජාතන්ත්‍රවාදී ශක්තිමත් වෙන නීතියක් ඇති වෙන්න ඕන. එතකොට අපි ඔය කියන සංචාරකයේ යුත්තේ උදව් කර මිනිස්සුත් උදව් කරන්නේ. අප නැවත විරාමයක් ලබා ගන්නවා දැන් සම්බන්ධතාවය ප්‍රධාන පාලක මැදිරියට. එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් හිටපු අමාත්‍ය අපේ
පාලිත රාංගිය බණ්ඩාර මෙතුමා සමග අප මේ සාකච්ඡා කරන්නේ. අපි දැන් නිමු 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත සම්බන්ධයෙන්. මම දැක්කා මේ අපේ විජේදාස රාජපක්ෂ මැතිතුමා අධිකරණ මැතිවරයා ඊයේත් මේ පිළිබඳව කරුණු පැහැදිලි කළා. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී එතුමා විවිධ මාධ්‍යවල මේ තමන් ඉදිරිපත් කළ කෙටුම්පත සම්බන්ධයෙන් බොහොම සාරගර්භ අදහස් ඉදිරිපත් කරන එතුමා කියන්නේ කවුරුත් ආරක්ෂා කරනගෙන ආපු මේ කෙටුම්පතක් නෙවෙයි මේක රටේ අවශ්‍යතාවය කියලා. එක්සත් ජාතික පක්ෂයේ මහලේකම්වරයා හැටියට අධිකරණ අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ මැතිතුමා ඉදිරිපත් කළ 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත කියලා නම් කර තිබෙන මෙහි ඔබතුමාලා දකින සාධනීය ලක්ෂණ මොනවද කරු මහලේකම්තුමනි? ඔව් කාරණා ගන්නවක් තියෙනට මම එකක් කියන්නම්. ශ්‍රේෂ්ඨ අධිකරණය විනිසුරුවරුන් අභියාචනා අධිකරණයේ සභාපතිවරයා සහ අනිකුත් විනිසුරුතුමන්ලා නීතිපතිවරයා මහ බැංකුවේ අධිපතිවරයා විගණක අධිපතිවරයා පොලිස්පතිවරයා ඔම්බුඩ්ස්මන්වරයා පාර්ලිමේන්තු මහ ලේකම්වරයා වෙන ප්‍රධාන තනතුරු පත් කිරීමේදී මෙතෙක් ජනාධිපතිවරයාට මේ තියෙන තත්ත්වය උඩ ජනාධිපතිවරයාට ඕන කෙනෙක් පත් කරන්නට පුළුවන්කම තියෙනවා. නමුත් දැන් මේ සම්බන්ධව පැරණි අපි 19 ක්‍රියාත්මක වෙනකොට ව්‍යවස්ථාදායක සභාවක් තිබුණා කතානායකතුමාගේ ප්‍රධානත්වයෙන්. මේ ව්‍යවස්ථාදායක සභාවේ දේශපාලන පක්ෂ නියෝජිතයන් වගේම ජනාධිපතිවරයාගේ නියෝජිතයෙකු සිවිල් සංවිධානවල ජනතා නියෝජිතයන්ටත් මෙතන සහභාගී වෙන්න දුන්නා. අන්නේ උදවිය විසින් නම් මතුවෙන නම් යෝජනා කරන නම් පුද්ගලයන් පිළිබඳව නිසි විමර්ශනයකින් අධීක්ෂණයකින් පස්සේ තමයි වඩාත්ම සුදුසු පුද්ගලයාව මේ ව්‍යවස්ථාදායක සභාවේ නිර්දේශ කළ ජනාධිපතිවරයාට යවන්නේ. ඊට පස්සේ තමයි ජනාධිපතිවරයා විසින් පත් කිරීම කරන්නේ. දැන් ඒක මේ 20 ගෙනාවට පස්සේ ඒව අහෝසි වුණා. දැන් මේ 22 කියලා කියන එක මම හිතන්නේ ව්‍යවස්ථාවට එනකොට 21 වේවි. මම හිතන විදිහට මම දන්න විදිහට. එතකොට මම ওই කියපු තනතුරු සියල්ලම ව්‍යවස්ථාදායක සභාව විසින් තමයි සුදුසු පුද්ගලයා තෝරලා ජනාධිපතිවරට යවන්නේ. දැන් මේකේ බලන්න අර දේශපාලන ගොට්ටෙක් වීම, එහෙයියෙක් අතවැස්සෙක් වීම මේක නැහැනේ. එතකොට වඩාත්ම සුදුසු පුද්ගලයෙක්ව මේ තනතුරු පදන. බලන්න මම ඈතට යන්නේ මේ පොලිස්පති ඉලංගකෝන් මහත්තයා හිටියා. මෑතකගේ හිටපු පොලිස්පතිවරයා. බලන්න අදත් විශ්‍රාමය අරගෙන බොහොම නිදහසේ ජීවත් වෙනවා. විශ්‍රාම ගත්තට පස්සේ වෙන කොහෙවත් තැන් වල අර කම්පැනි මේ කම්පැනි වැඩ කරන්න ගිහිල්ලත් නැහැ. වැදගත් විදියට හිතක තනතුරු ගෞරවය තියාගෙන ඉන්නවා. අර ජනාධිපතිවරයා පාර්ලිමේන්තු මන්ත්‍රී වෙලා එන්නේ. හරි එහෙම පූර්වාධාර දෙන රටේ ඉලංගකෝන් මහත්තයා දීලා තියෙන පූර්වාධාරය බලන්න. එතුමා පොලිස්පති ඉවත් විශ්‍රාම ගත්තා. ආය ආපහු ගිහිල්ලා තැන් වල එක එක කම්පැනි වල සිකියුරිටි පොරණ්ඩයි අරගෙන මේකටයි මොනටත් ගිහලා නැහැ. හොඳට වැදගත් විදිහට ඉන්නවා. දැන් ඒ වගේ පොලිස්පතිවරු පත් කරගන්න පුළුවන් උනේ මොකද? ව්‍යවස්ථාදායක සභාව ක්‍රියාත්මක වෙච්ච ඉඳලානේ. එතකොට දැන් අන්න ඒ විදිහේ නිලධාරි කණ්ඩායමක් අවශ්‍යයි රටේ ඉදිරියට යන්න. අන්න ඒක එයා කාටවත් බයස් නැහැ දේශපාලන ගැත්තෙකුත් නෙමෙයි. එහෙනම් හරි තීන්දුව හරි දේ ක්‍රියාත්මක වෙනවා. ව්‍යවස්ථාවේ පනතේ තියෙන දේ ක්‍රියාත්මක වෙනවා. මේකනේ කරන්න ඕන. මෙන්න මේ කෙනෙකුට ඒ ව්‍යවස්ථාදායක සභාව අනුමත කරපු පොලිස්පතිවරයෙක් තමයි පෝජිත් ජයසුන්දර මැතිතුමා. එතුමාට අවාසනාවන්ත සිද්ධිය කිහිපයක් මුණ පාන සිද්ධ වුණා. අන්තිමට අඩුමකටත් ගියා. දුරයත් අහිමි වුණා අතේට එවනේ. ඒ වගේ තත්ත්වයටපත් වෙන්නේ එතන දෝෂයක් නිසාද නැත්නම් වෙනත් කාරණා නිසාද? ඔව්. ඒ පෝජිත් ජයසුන්දර මහත්තයලා ඒ වගේම කවුද අපේ හේමසිරි පරණ්ඩු මහත්මයාට පාරක් තිබ්බ නඩුවලින් ඒගොල්ලෝ නඩු නිදහස් වුණා නේද? ඊට අමතරව තිබුණේ එක එක ඇමතුරුන් කතා කළා. අය කියන එක එක තැන් වල උන්ට වෙනම චෝදනාවක් තිබුණා. මම කියන ඒ සිද්ධිය බලන්න ප්‍රාසකපාර සම්බන්ධ වුණා නෙවෙයි මම කියන්නේ. නෑ ඒක බඩේ තියෙන්නේ දැන් ඒකෙන් මෙහාට එනකොට මේ ඒ පුද්ගලයා අනුවත් යම් යම් දේවල් වෙනවා. ඉතින් එතකොට මේ පුද්ගලයා ඉවත් කරන්නේ කොහොමද කියන එක පිළිබඳවත් අතුලත් වෙලා තියෙන්න ඕන. එතන ව්‍යවස්ථාදායක සභාව හරහා ඒ මුල් අවස්ථාවේදී ඇති කරන කොට වඩා සාධනීය පැත්ත බැලුවෙත් අගතිකාම පැත්ත විද්‍යාව බැලුවේ නැහැනේ. ඉතින් ඒ වගේ දේවල් මේ දැන් අපි මේවා හරි කරගෙන යනකොට ඒ තියෙන අඩුපාඩු සම්බන්ධව නැවත අපි ක්‍රියාමාර්ග ගන්න. පළවෙනි වටේ බැරි වුණොත් දෙවෙනි තුන්වෙනි වටේදී හරි නිවැරදි කරගන්න ඕනේ. ඊළඟට කැබිනට් ඇමතිවරු පත් කරනකොට
අගමැතිවරයාගේ උපදෙස් අනුව කටයුතු කරන්න. ඉතින් දැන් එතකොට ජනාධිපතිවරයා ජනාධිපතිවරයාට ඕන කණ්ඩායමක් පත් කරලා ඉවරලා කැබිනට් එකට ඉවරලා ජනාධිපතිවරයාගේ ගෝලබාලයන් කණ්ඩායමක් විතර මෙහෙවන්න ගියොත් එහෙම කැබිනට් එකේ සාමූහිකත්වය තියෙන වැඩ කරන්න බැරුව යනවා. ඉතින් එතකොට මෙතන සාමූහිකව තීන්දුව తీරලා ගන්නකොට ජනාධිපතිවරයා අගමැතිවරයා සාකච්ඡා කරලා ඉවරලා අගමැතිවරයාගේ උපදෙස් දෙකලා පත් කරපුවාම ආණ්ඩුවේ සාමූහිකත්වය තියෙනවා. අන්න කැබිනට් එක පත් කිරීම යන්න. එතකොට අග්‍රාමාත්‍යවරයා ඉල්ලාසුවොත් මන්ත්‍රී ධූරයේ අහෝසි වූහොත් හැර අමාත්‍ය මණ්ඩලයේ පවතින තාක්කල් අගමැති ධූරය තියන්නට ඕන කියන කාරණය. එතකොට දැන් ඔතනදී අපි 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනයේ කාරණා අතන බොහොමයක් තියෙනවා. දැන් මේ 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනයේ තුනනේ මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඔබතුමාලත් මහන්සිලා ජනාධිපති කරලා ඔබතුමාගේ පක්ෂ නායක අගමැති වෙලා පාලන පන්ති අරන් ගියානේ. ඒ යහපාලනය කියලා කිව්වේ ඒ කාලෙටනේ. ඒ කාලේ ආර්ථික පැත්තෙන් ඒ වගේ දේවල් ජාත්‍යන්තර වශයෙන් දිනාගත දේවල් තිබෙනවා. නමුත් පාලනයේ මේ විරසක ස්වභාවයක් ගත්තනේ. මේ විධායක ජනාධිපති සහ අග්‍රාමාත්‍යවරයා අතර ගැටුමක් ඇති වුණානේ. ඒ වගේ දෝෂ ඇතිවීම මේ අලුත් කෙටුම්පත හරහා වැළකීලා තිබෙනවා. නේද මේකෙන් ඒ වැළකීලා තියෙනවා. ඒ වගේම යම් ආවරණයක් ලැබෙන ක්‍රමයක් තියෙනවා. ඒ වගේම අනිත් පැත්තෙන් තවත් වඩාත්ම වැදගත් එක තමයි ටෙරන් මම කලින් වටේ සඳහන් කරා ප්‍රසම්පාදන කොමිසමක් කොමිටියක් පත් කිරීම කොමිසම. දැන් අපි මේ රාජ්‍ය සේවා කොමිසම, මැතිවරණ කොමිසම, පොලිස් කොමිසම මේ වගේ එනකොට මේක දැන් 19ට ඔබට ගිය ප්‍රසම්පාදන කොමිසමක් ඇති වෙනවා. මේ ප්‍රසම්පාදන කොමිටියෙන් තාක්ෂණික පැත්ත බලන්නත් පුළුවන්, මූල්‍යමය පැත්ත බලන්නත් පුළුවන්. ඉතින් ඒක වඩාත්ම වැදගත් වෙනවා. ඒ වගේම විගණන කොමිසමක් ඇති වෙනවා. ඒතර විගණන කොමිසමෙන් මේක විගණනය කරන්නට පුළුවන්කම ලැබෙනවා. ඉතින් මේක අපි ප්‍රයත්නවාදී රාට තුල ලබන විශාල සුවිශේෂී ජයග්‍රහණයක්. එතන මේකේ තියෙන හොඳ පැත්ත. ඒ වගේම ජනාධිපතිවරයා අගමැතිවරයයි විරසක වුණ පළියට ඉවත් කරන්න බෑ. පාර්ලිමේන්තුවේ බහුතරය මත කටයුතු කරන්නට ඕන. දැන් ගියවතාවෙත් පාර්ලිමේන්තුවේ බහුතරය රනිල් වික්‍රමසිංහ මහත්තයාට තියෙද්දි තමයි මෛත්‍රීපාල සිරිසේන මහත්මයා අර 20 වෙනි සංශෝධනයේ තියෙන බලතල තියෙනවා කියලා හිතාගෙන තමන්ගේ බලතල නොදැන කටයුතු කරේ. ඉතින් ඒ වගේ නොහික්මුණු ක්‍රියාවලීන් සඳහා අධිකරණයනොත් ඒක ප්‍රතික්ෂේප කරා. අධිකරණයෙන් ඒක වැරදි කියලා අනිවාර්යයෙන් එකම වරද තියෙන්නේ එවැනි ව්‍යවස්ථා උල්ලංඝනය කරපු මිනිස් සඳහා දඬුවම් දීපන ක්‍රමවේදයක් ඇති කියලා තියෙනවද කියන එක පිළිබඳව හොයලා බලන්න ඕන. එවැනි ව්‍යවස්ථා උල්ලංඝනය කරමින් සාමාන්‍යයෙන් දන්නේ සංග්‍රහය උල්ලංඝනය කරමින්නෙකුට සුරාබද පණ උල්ලංඝනය කරමින්නෙකුට දඬුවමක් තියෙනවානේ. එහෙනම් රටේ උත්තරීතර නීති ව්‍යවස්ථානේ. ව්‍යවස්ථා උල්ලංඝනය කරමින් මිනිසුන්ට දඬුවම් දෙන්න ක්‍රමවේදය ඇතුළත් කරාන මෛත්‍රීපාල සිරිසේන මහත්මයාට හිරේ ඉන්න තිබ්බ මේ කාල පරිච්ඡේදයේ එහෙම තත්ත්වයක් ඇති කරපුවාම තමයි වඩාත්ම හොඳ කියන එක. ඒ කාලේ දෙවිතුමාලා දෝෂාභියෝගයක් ගෙනාවේ නෑ එතුමාට. ඔව් ඇත්ත. දෝෂාභියෝගයක් ගේන්න ඕන දෝෂාභියෝගයක් නෑ. ගේන්න තිබුණා. දෝෂාභියෝගය ගේන්න ඕනේ. දෝෂාභියෝගය ජයග්‍රහණය කරන්න නම් මෛත්‍රීපාල සිරිසේන මහත්තයාව දොට්ට දාන්න බලාගන්නේ. ඒක ඒ දෝෂාභියෝගය ගෙනාපුවාම මේ දෝෂාභියෝගය ජයග්‍රහණය කරවා ගැනීමට බැරුව යනවා නම් ආණ්ඩුවේ රනිල් වික්‍රමසිංහ මහත්තයා ආණ්ඩුව කළ යුතුයි අගමැති ධූරයේ සිටිය යුතුයි කියලා අත්සන් කරපු උදව් කරපු උදවියම මෛත්‍රීපාල සිරිසේනට විරුද්ධව දෝෂාභියෝගය ගෙනකොට ඒකදී අපි සහයෝගය දෙන්නේ නැහැ කියලා කියනවා නම් එහෙනම් මේක අපිට දෝෂාභියෝගය දිනවන්න බෑනේ. එතකොට අපි දෝෂාභියෝගය ගෙනාපුවම මොකද වෙන්නේ? ඒ තවත් අවුලක් ඇති වෙන්නේ. හැබැයි ඒක එක පැත්ත. අනිත් පැත්තෙන් රනිල් වික්‍රමසිංහ කියන චරිතය ඊට වඩා වෙනස් කරන්න. මම කාරණා දෙකක් ඔබට කියන්න. එකක් තමයි 2004 චන්ද්‍රිකා නෝනා අමාත්‍යංශ 4 ගත්ත දවස. එදා මේ අපි කටුනායකේ ඉඳලා කොළඹට එනකන් රනිල් මහත්තයත් එක්ක පෙළපාලිය ආවා. කොළඹට ඇවිල්ලා ලිප්‍රන්වට්ටමට ඇවිල්ලා රනිල් මහත්තයා මොකද කිව්වේ? දැන් ඕගොල්ලෝ යන්න අවශ්‍ය වුණොත් මං ආයෙ කොළඹට ගඳවන්න එතකොට එන්න. අපි ආපු පාක්ෂි ඔක්කොම වෙන තමයි කියන ආයතනයට අගමැතිතුමාට. මොන මගුලක් කිරුවද අපි හිතුවා මේ කීලා ජනාධිපති මන්දිරේ වට කරලා අමාත්‍ය සේන තුන ගන්න ෆයිට් එක කරා මේ මිනිහා මොනවද කරන්න කියලා වෙනම ගියේ. මගෙත් එක ආපු මිනිස්සුත් වෙනම ගියේ. රනිල් මහත්තයා කට ඇරියේ නැහැ. මේ මෑතක තමයි මමත් දැනගත්තේ මොකද්ද හේතුව කියලා. එදා මාධ්‍යවේදියෙක් අහනවා තමයි මේ එතුමා മന്ത്രി ධූරේකුත් නැතුව ඉන්න වෙලාවේ ඇයි ඔබ එදා කොළඹට වෙනකත් එක්ක ඇවිල්ලා මේව කරගෙන. මෙයා කියන කතාව මොකද්ද? මමයි චන්ද්‍රිකයි ඒවලේ ගහගත්තා නම් දිනන්නේ අපි දෙන්නන්නේ මේ ප්‍රභාකරන් දිනන්නේ. ප්‍රභාකරන් දිනනවා කියන්නේ මේ රටට ලොකු අගතියක් වෙනවා. එහෙමනම්
අපේ ජයග්‍රහණ වලට වඩා බලන්න ඕන රට ගැන කියලා ඉවරලා රනිල් මාත් බලන්න කොච්චර දුර හිතලා තියනවද හැබැයි කියන්නේ වෙන උදවිය නායකයෙකු කොහොමද බඩත් අත ගාලා කකුලත් අත ගාලා යට පල්ලත් අත ගාලා මේ ඉඹලා ඔක්කොම කරලා ඉවර මේ ඔක්කොම කියන්නේ මම මෙහෙමයි කියලා මේ මොනසක් කියන්නේ අන්න ක්වොලිටි එක හරි රනිල් වික්‍රමසිංහ මහත්තයා ඒ කියන්නේ මෛත්‍රීපාල සිරිසේන මහත්තයා තමන් අගමැති වශයෙන් පස්වෙනි වතාවේ දියුරුම් දෙන්න ගියාම තමන්ගේ නෝනා මහාචාර්යවරියා මෛත්‍රීපාල සිරිසේන මහත්තයාගේ නෝනා වගේ නෙමෙයි ඊට වඩා අධ්‍යාපනයෙන් ඉහළට ගිය කෙනෙක් මම හිතුවේ මෛත්‍රීපාල සිරිසේන මහත්තයා නෝනා පහත් කරලා කියන නේ මම කියන්නේ එතුමා මහාචාර්යවරියෙක් ඒක විශ්වවිද්‍යාලයක උගන්වන. එතකොට එතුමිය ඉස්සරහා තියාගෙන මෛත්‍රීපාල සිරිසේන මහත්තයා කොච්චර දේවල් කිව්වද? රනිල් වික්‍රමසිංහ මහත්තයා වචනයක් කිව්වද? එළියට ඇවිල්ලා කිව්වද? අපි එහෙමනම් කියන්නේ ඕකගෙන් මේ තනතුරු බාර ගන්න තිබුණ හින්දා මම එතන කටවන්නේ නැත්නම් වෙන තරක නම් හොම්බ කැඩෙන්න ගහනවා කට කියලා. ඔන්න ඔය භාෂාවෙන් අපි නම් කියන්නේ. රනිල් වික්‍රමසිංහ මහත්තයා කිව්වද? මේක වචනයක් කතා කරන්නේ. අන්න ඒක. මට මතක් වෙනවා මේ වෙලාවේ අපි අර වැඩමුළුවකට ගියා විවිධ දේශපාලන පක්ෂවල නියෝජිත වේ සම්බන්ධ. අපේ පක්ෂෙන් අපි යවුවේ ડોක්ටරේට් එකක් තියෙන ආචාර්යවරයෙක් යවුවේ අපි. යම සිංගප්පූරුවේ දේශකයා එක කට්ටිය හඳුනා ගැනීමේදී මේ ડોක්ටර් නැගිටලා ඉවරලා කිව්වා තමන් අහවලා කියලා මේ හැඳින්වීම කරා. ආචාර්ය අහවලා කියලා. මම එයාගේ නම කියන්නේ. එයා එක්සත් ජාතික පක්ෂේ නියෝජනය කරන්න කියලා. ඒ දේශකයා කියලා your leader is a great කියලා දෙනවා. ඊට පස්සේ මෙයා අහලා දෙනවා මොකද්ද කියලා ඉවරලා මේ ඒ දේශකයාගෙන් එහෙම කියන්න හේතුව මොකද? එයා කියලා දෙනවා උඹලගේ නායකයා තමයි ලෝකේ ඉන්න ඉහළම ග්‍රේට්ම නායකයා උඹලගේ නායකයා. උඹලගේ නායකයාට තියෙන ඉවසීම හික්මීම වෙන කාටවත් නැහැ කිව්වා. මොකද්ද කියලා එයා පැහැදිලි කරලා දෙනවා. ගෙදර ගෑණියෙකුයි මිනිහෙකුයි තරහ වුණොත් අඹුසමි යූල තරහ වුණොත් එම තමහරලාට සතිය දෙක කතා නොකර ඉන්නවා ඒ යාළු වෙන්න ඒක වහලයට ඉඳගෙන ඒක ඇඳේ නිදාගෙන ඒක පුට්ටි වෙන එක කාලත් කතා බහ කරලා යාළු වෙන්න සති ගණන් යනවා කියලා දෙනවා. හැබැයි උඹලගේ නායකයා මරාගෙන මැරෙන මිනිස්සු ඝාතනය කරන මෙච්චර මේ LTT සංවිධානයේ ප්‍රභාකර මෙච්චර මිලෙච්ච මිනිහෙකුත් එක්කලත් එකට කතා කරලා වැඩ කරන තරම් ඉක්මීමක් තියෙන දක්ෂ මිනිහෙක්. එවැනි නායකයෙක් උඹලගේ නායකයා ග්‍රේට් කියන්නේ කියලා. ඉතින් රනිල් වික්‍රමසිංහගේ හැටි එහෙම. අප නැවත විරාමයක් ලබා ගන්නවා දැන් සම්බන්ධතාවයේ ප්‍රධාන පාරමිතාවට. ඔබේ ගනුදෙනු දැන් වඩාත් සුරක්ෂිතව හා පහසුවෙන් සිදු කරගන්න People's Wave app එකේ fingerprint හෝ face recognition active කරගන්න. People's Wave මහජන බැංකුවෙන්. දේශයේ අරමුණු වෙනුවෙන් පෙරමුණගත් අපි අභියෝග ජය ගනිමින් පෙරට යන 61 වන වටය මෙලෙස අරඹන්නෙමු. මහජන බැංකුව 61 වසරක අභිමානය. එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් හිටපු අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මැතිතුමා සමග කරන සාකච්ඡා තාත් මිනිත්තු කිහිපයක් අපිට වෙලා තිබෙනවා. මේ මා කැමැති අර 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත් සම්බන්ධයෙන් ජනතාවගේ අවධානය යොමු වෙච්ච කාරණාවක් මම දැක්කා. මේ කෙටුම්පත දැන් ගැසට් කරලා තිබෙන නිසා බොහෝ දෙනෙක් මේක ගැන අවබෝධයක් තිබෙනවා. ඒ පිළිබඳව මේ යම් කැමැත්තක් දක්වන කට්ටිය අදහස් ඉදිරිපත් කරලා තිබෙනවා. දැන් ඇත්තටම සමාජයේ පවතින්නේ ගරු එක්සත් ජාතික පක්ෂයේ මහලේකම්තුමා ඔබතුමාලුණක් මේ පිළිගන්නවා ඇති. දැන් ගෝටා ගෝ හෝම් කියන මතයක් හදෙනවා. තාමත් දින 80 ගාණක් දැන් මේ ගාල මුද්‍ර පිටිනියේ ඒක කොතරම් දුරට උස්පාත් මට්ටමක තිබුණත් තාම තියෙනවා අරගලේ. හැබැයි තාමත් තැන් තැන් වල මතුවෙන තිය තමයි ගෝටා ගෝ හෝම් කියන එක. නමුත් ඔහු ධුරේ එතන ඉන්නවා තාම. ඒ ජනාධිපතිවරයා යටතේ තමයි ඔබතුමාගේ පක්ෂයේ නායකතුමා අගමැතිකම කරන්නේ. මේ රට දුවන්නේ ඔහු යටතේ. ඒක තමයි ජනතාව ඉල්ලන දේ කියලා පේන්නේ. පේන තියෙන දේ යථාර්ථය මම දන්නේ නැහැ. මම පේන්න තියෙන දේ එහෙම. ඒ ගෝටාගෝ හෝම් කියන අරගල කරුවන්ගේ ඉල්ලීම විධායක ජනාධිපතිවරය යා යුතුයි. මේ 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත හරහා ඒ දේ සිදු වෙලා නැහැ කියලා චෝදනා තිබෙනවා. මොකද තත්කාලයේ දුරදරන ජනාධිපතිවරයාට අලුතෙන් පාර්ලිමේන්තුවක් පත් වෙන තෙක් වන දුර කාලය තුළ ඒ මෙහි බලතල ක්‍රියාත්මක කළ හැකි මට්ටමක තියෙනවා. ඒ සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් අවශ්‍යයි රංගේ බණ්ඩාර මැතිතුමා. ඔකට මට අංශ දෙකකින් උත්තර දෙන්න තියෙනවා. ඒක පළවෙනි එක මම දෙන්න ඔබ අහපු අවසාන ටොපික ගෝටා ගෝ හෝම්. ඒතර මෙතන මේ ඔහු
ජනාධිපති ධූරයේ ඉන්න තාකල් ඊළඟ පාර්ලිමේන්තුව පත් වෙනකන් ඔහුට යම් බලතල ප්‍රමාණයක් තියෙනවා කියලා. මේක මහා බල කන්දරාවක් තිබිච්ච යටතට. මේ බල කන්දරාව 19න් අපි ඉවත් කරා අඩු කරාට පස්සේ 20 නැවතත් මේ පාර්ලිමේන්තුවම එයාට බලය ලබලා දුන්නා. දැන් මේ බල කන්දරාව නැවත අඩු කිරීමක් තමයි මෙතනදී සිද්ධ කරන්නේ. සියල්ලම කරන්න බැරි වෙන්න පුළුවන්. නමුත් යම් ප්‍රමාණයක මේ කරපුවාම ජනාධිපතිවරයාගේ බලය දන අඩු වුණාම අර ඒකාධිපති තැනට යන්න බෑ. එතන මෙයා හිටියන් මෙයාට තියෙන්නේ පාර්ලිමේන්තුව සහ අගමැතිවරයාත් එක්කලා සාකච්ඡා කරලා වැඩ කටයුතු කරන්නට සිද්ධ වෙනවා. එතකොට එහෙනම් දැන් ඔය ගන්න තීන්දුව ගන්න බෑනේ මිනිස්සුන්ගේ මුණ දිහා නුවර ඉන්න එක කතා නොකර ඉන්න එක මේ කාබනික පොහොර පමණයි කියලා ඉවරලා තීන්දුව ඒව කරන්න බැරුව වෙනවනේ. ඊට පස්සේ මේ ඔක්කොම සාකච්ඡා කරලා ඉවරලා ක්‍රියාත්මක කරනවා. එහෙනම් අර කෙලින්ම තිබ්බකට වඩා දැන් නමල තියෙන එක හොඳ නැද්ද? එන්න නමල තියෙන එක gediya කඩ ගන්න දෙන්නේ නේද? කෙලින්ම තිබ්බන කඩ ගන්න අමාරු නේද? දැන් එහෙනම් මේ 21 සංශෝධනයේ පැහැදිලිව කියන්නේ 20 වෙනි සංශෝධනයේ ඇති කරගත්තේ මහානුභාව සම්පන්න ස්වභාවයේ නැති ජනාධිපතිවරයෙක් තමයි ඉදිරිකාරේ ඉන්නේ. ඉදිරි කාල පරිච්ඡේදයේ ඉන්නේ. 100% කපාදු වෙලා නැති වෙන්න පුළුවන්. ජනතා බලාපොරොත්තු වෙන 100% නැති වෙනද? ඉතින් ඒකින්ද කොහොම නමුත් මේක එයාගේ යම් ප්‍රමාණයක් ගැලවිලා ඉවරයි. හැබැයි ඒටත් එහා ගිය තමයි ප්‍රසම්පාදන කමිටුව විගණන කමිටුව කියන එක ඒ කොමිෂන් සභා මේ කොමිෂන් සභා දෙක එන එක තවත් ඒකාධිපති ජනාධිපති ධූරේ හිටියා කියලා ඉවරලා ඒකාධිපතිත්වය කියන්නේ බෑ. ඒකෙන් තවත් වඩාත් ප්‍රජාතන්ත්‍රවාදී වෙනවා දූෂණය ආම වෙනවා. ඉතින් ඒ පැත්ත ඒ විදියට. අනිත් පැත්තෙන් ගෝඨා මේ රටේ ආර්ථිකය විනාශ කරපු පාලකයෝ ඉන්නවනම් ඒ පාලකයෝ තවදුරටත් තියාගත්තා කියලා වැඩක් නැහැ. ඒ ගොහොම් තමයි. හරි? ඉතින් යවන්න ඕන. යන්න නැත්නම් යවන්න ඕන. අපේ එකේ කිසිම වරදක් නැහැ. ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට මේ රට පාලනය කරන්න බැරි නම් මේක විනාශ කරන්න නම් ආර්ථික කඩාවැටෙන්න ඕන. මාසෙකට රුපියල් මිලියන 600 800ත් අතර මේ ටැක්ස් එක බදු මුදල් නැති කරලා තමන්ගේ හිත මිත්‍ර ව්‍යාපාරිකයන්ට මාධ්‍යායතන ප්‍රධානීන්ට ඒ ව්‍යාපාර කරගන්න දීලා ඉවරලා ඒ බිලියන 600ක බිලියන 800ක ආදායම අපිට අහිමි කරලා දැම්මා නම් ඒ අහිමි කරලා දාපිකේ වරද නිසා දරුවට කිරිපිටි ටික නැත්තම් බෙහෙත් ටික ලෙඩට බෙහෙත් ටික නැත්තම් ගෙදර ගෑස් එක නැත්තම් බේකරි වැඩ කරගන්න බැරි නම් වාහනේ දුව ගන්න තෙල් ටික නැත්තම් ඒ කරපු මේ ක්‍රියාදාමයේ තුලනේ කියලා තියෙන්නේ නොහික්මුණු ක්‍රියාවලිය තුලනේ. එහෙම නොහික්මුණු ක්‍රියාවලියක් තුල රට විනාශයට පත් කරපු පාලකෙක් ඉන්න. ඒ පාලකයා ඉවත් කළ යුතුමයි. ඒකේ කිසිම කතන්දරයක් නැහැ. මේ මොහොතේ අපි කියන්නේ ගෝඨා ගෝහොන් තමයි. මේක කරලා තමයි. අපි අගමැතිතුමා රටේ වගකීම් බාර අරන් තියෙන්නේ ගෝඨාව මේ ආරක්ෂා කරන්න නෙමෙයි. රාජපක්ෂලා ආරක්ෂා කරන්න නෙමෙයි. විශේෂයෙන් මේ රටේ ජනතාව 2.25 ලක්ෂයක නැහිතලා රනිල් වික්‍රමසිංහ මහත්තයා මේ වගකීම් බාරගත්තේ. රනිල් වික්‍රමසිංහ මහත්තයා තවදුරටත් බාර නුගෙන හිටියා නම් ඉන්ධනත් නැහැ, ගෑසුත් නැහැ, බෙහෙතුත් නැහැ, පොහොරත් නැහැ, අත්‍යවශ්‍ය ආහාරත් නැහැ. මිනිස්සු මේක විශාල මහනුවරක් වේවි. හැමතැනම මිනිස්සු මරණ සිදුවේ, අපරාධ සිදුවේ. දැන් මේකෙන් ගලවා ගන්න මිනිස්සු ගැන හිතලා විතරයි රනිල් වික්‍රමසිංහ මහත්තයා මේක බාරන්නේ. දැන් මිනිස්සු කියන එක තමයි රාජපක්ෂලා ආරක්ෂා කරනවා. මම දැන් ඊපෙරද මගේ මේ ෆෝන් එක මම සෝෂල් මීඩියා එකේ මම දැම්මා රනිල් වික්‍රමසිංහ මහත්තයාට සුබපතලා ගෑස් ප්‍රශ්නේ නිරාකරණය කරගෙන ඒත් මම දුන්නා ඒකට. ඒතර එකෙනෙක් ගහලා දෙන මේ ඔයාලා මොනවද කරන්නේ ගෝඨා රකින්නවනේ කියලා. අපි ගෝඨා රකින්න නෙමෙයි. ගෑස් ගෙනාවේ ගෝඨාට දෙන්නේද? ගෝඨාභය රාජපක්ෂට ජනාධිපතිවරයා වශයෙන් ඒ මිනිහට මොන හරි දාලා උයලාද? කොහෙන් හරි කැම ටික දෙයි. එයාට හමුදාවෙන් දරගෙනලා හරිද? ඒ මොනසර කැම ටික දෙයි. මේ ගෑස් නැත්තා. හැබැයි ගමේ මිනිහට ගෑස් නැහැ. අර මේ තට්ටු නිවාසයේ ඉන්න මිනිහට ගෑස් ටික නැහැ. දර කැලෙන් උයා ගන්න බෑ. ගෙනියන්න විදියක් නැහැ. හරි නෑ. ඒ පීඩරෙන් මුදා ගැනීමට රනිල් වික්‍රමසිංහ මහත්තයා මේ වගකීම් බාර අගමැති වුණා ඇරෙන්නට ගෝඨා රකින්න අපි ඉල්ලන්නේ රනිල් වික්‍රමසිංහ මහත්තයා අවශ්‍යතාවයක් නැහැ ගෝඨා රකින්න. අපිට අපේ පක්ෂයක් වශයෙන් අපිට අවශ්‍යතාවයක් නැහැ ගෝඨා රකින්නවත්, නාමල් රකින්නවත්, මහින්ද රකින්නවත්. ගෝඨා ගෙනාවේ නැහැ රනිල් මහත්තයා. රනිල් වික්‍රමසිංහ මහත්තයා බොහොම පැහැදිලිව කිව්වා. මොකද කිව්වේ? ටෙරන්න මතකද නැහැ. ජනාධිපතිවරණ වෙලාවේදී බැසිල් රාජපක්ෂ ජාතික සංවිධායකවරයා ඒගොල්ලෝ පොහොට්ටුවේ මාධ්‍ය සාකච්ඡාවක් තිබ්බා. මාධ්‍ය සාකච්ඡාව කියලා කිව්වේ මොකද්ද? අපි මේ ගෙනාවේ ටර්මිනේටර් වරේ කියලා. රනිල් මහත්තයා මොකද කිව්වේ ඊට පස්සේ වේදිකාවට ඇවිල්ලා. ඔය සජිත්වත් අනුර කුමාරවත් මෛත්‍රීපාලවත් වෙන කවුරු කෙනෙක් කිව්වද? රනිල් වික්‍රමසිංහ මහත්තයා කිව්වා ටර්මිනේටර් කියන්නේ කම්මුතු කරන්න. අධ්‍යාපනයේ කම්මුතුයි, සෞඛ්‍යයේ කම්මුතුයි, ප්‍රජාතන්ත්‍රවාදයේ කම්මුතුයි, ආර්ථිකයේ කම්මුතුයි කිව්වේ නැද්ද? මේ ඔක්කොම කම්මුතු කරලා තමයි නතර වෙන්නේ කියලා. අද කම්මුතු කරලා නැද්ද?
එහෙනම් ඒ තරම් ලිටුමිසිංහ මහත්තයා කිව්වේ ගෝඨ රකින්න එකක්ද? අද අපිට කම්මුතුකාරයෙක්ව ටර්මිනේටර් වල රකින්න රනිල් වික්‍රමසිංහට අවශ්‍යතාවක් තියෙනවා. අපිට ඕනකමක් තියෙනවා. නෑ රනිල් වික්‍රමසිංහ මහත්තයාට අවශ්‍ය තියෙන්නේ මේ රටේ ජනතාව රකින්න එක විතරයි. මේ ජනතාව මේ පීඩනයෙන් මුදා ගැනීම තමයි රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ බලාපොරොත්තුව. හැබැයි මිනිස්සු බයිනවා රනිල් වික්‍රමසිංහට. ඇයි බයි? බනින්නේ මිත්‍යාවට වැළඳගත් මිනිස්සු. නැත්තම් දොළු කන්දරයයිද පිරිත් පැන් ගේන්න කියලා ඉවරලා මේ දෙවුන්දර තොඩුවේ මිනිස්සු මම වැල්ල වයස කාලේ පුදුම මේ වාහන කන්දරාව වාහන කන්ට්‍රෝල් කරන්න බෑ මුළු පොලිසිය මතට ස්පෙෂල් ඩියුටි කියලා යනවා. හරි මොකද්ද කියන්නේ දොළු කන්දේ අනුරාධපුරේ නන්දහාමුදුරු නන්ද විමල හාමුදුරු බුදුගුණ අනන්තයි කියලා පිරිත් පැන්නුවා. අන්තිමට දොළු කන්දේ තියෙන වෙන පොකුරක් වැවක් තියෙනවා. ඒ වැවම මිනිස්සු කියන වැවවත කියන්නේ ඒ වැවම පිරිත් කරලා තියෙන කියලා. ඉතින් මේ දෙවුන්දර තොඩුවේ මිනිස්සු ගිහිල්ලා ඉවරලා හරිද? හම්බන්තොට මිනිස්සු ගිහිල්ලා වීරවිල මිනිස්සු ගිහිල්ලා ඉවරලා උස්සගෙන ඉන්නේ. මේ දොළු කන්ද අර ආරණ්‍ය භූමියේ තියෙන වැය වතර බෝතලය බුදුගුණ අනන්තයි කියලා. බුදුගුණ අනන්ත තමයි. ඉතින් කොච්චර මිතන ඒ වගේම අපේ මේ ගිරිල්ලද කොද මේ නිකවරටියේ අර පන්තලක මේ බෝධියක මොකද්ද රූපයක් තියෙනවා කියලා ඉවරලා සීනි පන්තියයි ඒකට 250යි ඕන මොනවද අරන් ඉන්නලා ආමුදුරෝ සීනි ලොරි ගණන් ඒ දාතල මේ මාකට් එකට යවන්නේ. හරි මේ ඒ වගේ නේද අර කැලණිය අපේ හාමුදුරන්ටත් මේ නායක හාමුදුරන්ටත් සංඝරත්න හාමුදුරන්ටත් එන සද්දය වුණා කියන්නේ මොකද්ද සද්දේ ධර්ම ඒ දරංගල එතකොට නායක මත උනා කියවන දාතුම මේවා විශ්වාස කරන මිනිස්සු ඉන්න තාක්කල් අර නයි පැටිය ගිහිල්ලා ප්ලාස්ටික් බෝතලය චීනේ නිෂ්පාදනය කර ප්ලාස්ටික් බෝතලය ඇතුළේ නයි පැටිය ඉන්නවා මහ පොළ දෙබෑ කරන යකට එන්න පුළුවන් ඔයලා දෙන අයට. ඉතින් එහෙම ඒවා විශ්වාස කරන මිනිස්සුනේ. ඉතින් ඒක නිසා මේ සත්‍ය අවබෝධ කරගත්තා නම් මේ වැඩේ වෙන්නේ නැහැ නේ මහත්තයා. 2004 එදා ඒ රනිල් වික්‍රමසිංහ මහත්තයා කරන ගියේ වැඩ පිළිල ගෙනිච්චන්නම් මේ ගෑස් පොලික මිනිස්සුන් ටෙලිෆෝන් කෝල් එක දීලා ගෑස් එක ගෙන. එවැනි තත්ත්වයක් නේ රටේ ඇති කරලා තියෙන්නේ. ගෙදරට ටෙලිෆෝන් කෝල් එකකින් කැම ටික එන තත්ත්වය ඇති කරේ. ඉතින් ඒවා ඔක්කොම නැති කරගත්තේ මේ රටේ ජනතාව මුලා වෙන්නේ. ඒ නිසා සත්‍ය අවබෝධ කරගන්න. මිනිසුන්ගේ මංගිල්ලන රටේ මිනිසුන්ගේ සත්‍ය අවබෝධ කරගන්න. ඒ අවබෝධ කරගත්තොත් තමයි ඔබට අනාගතය. ඔබ බලාපොරොත්තු වෙන සිංගප්පූරුව, ඔබ බලාපොරොත්තු වෙන චීනය, ඔබද බලාපොරොත්තු වෙන ජපානය, ඔබද බලාපොරොත්තු වෙන ඇමරිකාවේ, යුරෝපයේ ජීවිතේ, ඒ ඉතාලියේ ජීවිතේ, ඒ ජීවිත ගෙවන්න නම් සත්‍ය අවබෝධ කරගන්න. මේ කුණු යක්කුන්ගේ කුණු කතා වලට අහුවෙලා ඉරලා විනාශ වෙන්න එපා. මම කෙටි කාලයක් තියෙන නිසා මම ප්‍රශ්න දෙකක් සම්බන්ධ වෙතුන් මාගේ විශේෂ අවධානය යොමු කරනවා මේ කාලය තුල. ප්‍රවාහනය සහ අධ්‍යාපනය. දැන් පාසල් මේ සතියේත් බහලා තිබෙන්නේ. ප්‍රවාහන ප්‍රශ්නේ බොහෝ සෙයින් බලපාලා තියෙනවා. රාජකාරී අත්‍යවශ්‍ය අයට උනත් යන්න එන්න හරි අපහසුයි. ඒකත් ලොකු ප්‍රශ්නයක්. ඒකත් තෙල් ප්‍රශ්නත් එක්කම මේ මගේ දැන් අතුලා තියෙන ප්‍රශ්න. මේ ප්‍රවාහනය සහ අධ්‍යාපනය කියන ශ්‍රේෂ්ඨ දෙක ඉදිරියට හරි තැනට ගේන්නේ කෙටි කාලීන වැඩසටහන් තිබෙනවද කුමක්ද කරන්න බලාපොරොත්තු වෙන්නේ? කෙටි කාලීන දීර්ඝ කාලීන වැඩසටහන උතකස් කරන ආවේ අපල්න ආණ්ඩුවේ. මෙතන කොට්ටාවේ මොකද මාකුඹුරේ මධ්‍යස්ථානයේ. මේ මධ්‍යස්ථානයේ හදලා තියෙන්නේ බස් එකේ යන මිනිහට රටවටේටම යන බස් එක ගන්නත් කෝච්චිය යන මිනිහට කෝච්චිය ගන්නත් අධිවේගී මාර්ග සියලු සම්බන්ධ වෙන විදිහට තමයි ඒ මාකුඹුරේ මධ්‍යස්ථානය ඇතුළේ. තමන් වාහනේ ඇවිල්ලා ඉවරලා වාහනේ එතන පාක් කරලා ඉවරලා නගරයට යන්නත් නගරෙන් පිට ගමට යන්නත් දෙකටම මේ මාර්ගය හැදුවේ. ඒ වගේම කොළඹ වටේ මේ යන ලයිට් රේල් එක විදුලි දුම්රිය යන ක්‍රමවේදය හැදුවේ මේ කොළඹ තියෙන පරිසර දූෂණයත් තදබදයත් අවම කරලා මිනිසුන්ට පහසුවක් ඇති වෙන විදිහට. මේ සියල්ල නැති කරානේ ගෝඨාභය මහත්තයාගේ ආණ්ඩුව ඇවිල්ලා ඉවරලා ඕන ඒක දැන් අන්තිමට හැම මිනිහම කාර් එකක් ගන්න හැම මිනිහම මොටර් සයිකල් එකක් හැම මිනිහම වාහනයක් අරගෙන යන තැනට ඇතු. කන්තෝරක වාහන 5ක් පාක් කරන්න පුළුවන්. දැන් 25 දෙනෙක් වාහන අරන් පාක් කරගන්න. ඉතින් වාහන තදබදේ ඉන්ධන පිච්චෙන ප්‍රමාණය පාවිච්චි කරනවට වඩා ප්‍රමාණයක් නිකම් පුච්චලා දාන්න සිද්ධ වෙලා තියෙනවා. අද මේගොල්ලෝ මේ උද්ඝෝෂණ කියලා කරන මගුලෙන් තියලා තියෙන්නේ අර ගහින් මැට්ට මිනිහට ගොනා යනවා වගේ බොහොම අමාරුවෙන් ගෙනා ගන්න ඉන්ධන ටිකත් මේ පාරේ නිකම් පුච්චලා දාලා යන්න වෙලා තියෙනවා. මේක ඒ ප්‍රවාහනය කරගෙන ආපු වැඩ පිළිල අධිවේගී මාර්ග 5 දුනා නම් රටවටේටම මිනිස්සු රක්තියක්දී මේ ටික ක්‍රියාත්මක කරනවා ප්‍රවාහනය. එහෙනම් කොළඹ නගරයේ මේ ලයිට් රේල් එක ක්‍රියාත්මක වුණා නම් බොහොම පහසුවෙන් අර කෝච්චියේ බස් එක අද එල්ලිලා යන එන්ජින් එක උඩත් වහලේ උඩත් නැගලා යන තත්ත්වේ ඔය අනතුරු නැතුව මිනිස්සු යනවා.
කෝච්චිය නැගෙනකොට විදුලියෙන්ම ස්වයංක්‍රීයම කෝච්චියේ දොර ඇරෙනවා දොර වැහෙනවා. එහෙනම් මිනිසුන්ගේ ආරක්ෂාව තහවුරු වෙනවා. එහෙනම් වහලේ උඩ නැගලා යන්නවත් එන්ජින් උඩ නගින්නවත් පුළුවන්කමක් ඇති වෙන්නේ නැහැ. ඒ ක්‍රමවේද ඒ පහසුකම් ටික ඒව හදාන අපිව හදන්න දුන්නා නම් ඒකයි මම ජනතාවට කියන්නේ නැවතත් මේ ගොන් රජවරු ඔබේ ඔළුවට විස බීජ දායි ඔබ මුලා වෙයි වත් පැකට් එකට තරකු බෝතලයටවත් රැවටෙයි නැවත රැවටෙන්න යන්න එපා මේ යථාර්ථය තේරුම් ගන්න. රනිල් කවුද කියන එක තේරුම් ගන්න. රනිල්ගේ දැක්ම මොකක්ද කියලා තේරුම් ගන්න. අනිත් එක අධ්‍යාපනය. ඔබ අහපු ඊළඟ ප්‍රශ්නේ. අධ්‍යාපනයේ දා රනිල් වික්‍රමසිංහ කියන අනාවැකි කියන මිනිහෙක් කියලා. ඔව් රනිල් වික්‍රමසිංහ අනාවැකි කියන්න පුළුවන්. එදා කොවිඩ් වලින් මේ ප්‍රශ්නේ ඇති වෙනවා කියලා රනිල් වික්‍රමසිංහ කලින්ම කිව්වා. ආර්ථිකයේ මේ තත්ත්වය ඇති වෙනවා ආහාර හිගයක් ඇති වෙනවා කියලා රනිල් කිව්වා. ඉන්ධන මියන් තත්ත්වයක් ඇති වෙනවා ඉදිරි සති තුන මෙහෙම වෙනවා ඊට පස්සේ තත්ත්වය මෙමයයි 20යි 24 තමයි රට හොඳ තැනකට ගන්න පුළුවන් කියලා ඉවරලා ඒකත් මේ ගෙනියන වැඩපිළ ගෙනියන්න දුන්නු තරයි නැවතත් මේ මෛත්‍රීපාලලා අනුරලා සජිත්ලා එකතුලා සර්වපක්ෂයක් කියලා අටමංගල් අටවන ගන්න කිව්වොත් එම වෙන කරන්න හම්බෙන්නේ මේට අතර ප්‍රපාතරේ වැටේ. අන්න ඒ අනාගතේ කියන්න අනාවැකි කියන්න රනිල් වික්‍රමසිංහට හැකියාව තියෙන දැනුම තියෙනවා. මේ ඒ වගේ මේ අධ්‍යාපනයේ එදා රනිල් වික්‍රමසිංහ මහත්මයා ටැබ් එක දෙන්න පියවර ගත්තා. අංගම් පාසල හොඳම පාසල වැඩසටහන ඇතුළත් කරලා ඒ ටැබ් එක දුන්නා නම් අර වයිෆයි ගම්මාන තාක්ෂණය පිළිබඳ කතා කරා. ඒව කරගෙන ආපු වැඩ පිළිවෙල අර මෛත්‍රීපාල දින 52 ගේම් ගහන මනම් නතර කරන්න කටයුතු කරන්න නැතුව ඒක කරා නම් තේරන් අද ගෙදර ඉඳලා හැම ළමයි ඉගෙන ගන්නවා. තෙල් නැහැ කියලා ප්‍රශ්න නැහැ. ගෙදර ඉඳලා ටැබ් එකෙන් ළමයා ඉගෙන ගන්නවා. අධ්‍යාපනයත් කරා කප්පල් කරන්නේ ප්‍රවාහනයත් විනාශ වුණේ මේගොල්ලෝ මේ කරපු මුලාව තුල ඇති වෙච්ච ප්‍රශ්න නිසා. ජනතාවට අපි කියන්න දෙන්නේ පුන කියන්න දෙන්නේ මේ රට රටක් විදියට ගොඩ ගන්න නම් මනුෂ්‍ය වාසයක් විදියට ඔබ ජීවත් වෙන්න නම් මේක මේ මුලාවට නැවත නැවතත් හසු වෙන්න එපා කියන කාරණා. කොතරම් ප්‍රශ්න තිබුණත් අකමැතිම එදා අප මාධ්‍ය විද්‍යා සහ මුද්‍රිත මාධ්‍යවල ප්‍රවෘත්තිංශ ප්‍රධානීන් සමග සාකච්ඡාවේදී කිව්වා සහන ලැබෙන අයකුත් ඉදිරිපත් වෙනවා කියලා. කොහොමද සහන දෙන්නේ මෙච්චර ප්‍රශ්න තියාගෙන? දැන් මේ වෙලාවේ පාරවල් කාපට් කරන වෙලාවක් නෙමෙයි තේරා. හරි මිනිස්සු කොහොමද යන්නේ? දැන් මිනිස්සු කවුරුත් පාරවල් බැලේ ඉවරලා කියන්නේ නැහැ පාරවල් කාපට් කරන්න කියලා. තට්ටු ගන්න බිල්ඩින් ගහන්න කියලා කියන්නේ නැහැ. දැන් මේ වෙලාවේ මිනිස්සු කියන්නේ අපිට ජීවත් වෙන්න ගෑස් ටික ඉන්ධන ටික බෙහෙත් ටික දෙන්න කියලා ඉවරලා කියන්නේ. අත්‍යවශ්‍ය ආහාර ටික දෙන්න. දැන් තියෙන්නේ සංවර්ධනය කරන වෙලාව නෙමෙයි. දැන් තියෙන්නේ මිනිස්සු ජීවත් කරවන්න නඩත්තු කරන එක. ඉතින් ඒක තමයි අනිකුත් අනවශ්‍ය වේදන් සියල්ලම රාජ්‍ය ආයතන වල තියෙන අනවශ්‍ය වේදන් මේ සියල්ලම කපලා ඉවරලා උපරිම දැන් ගන්න ඕන මිනිස්සු ජීවත් කරන තැනට. අන්න ඒක තමයි සහන වේද ලබා දීම මූලික පදනම. ඒ තුලින් ඒක කරන්න රනිල් වික්‍රමසිංහ මහතාට දැනුමක් තියෙනවා. සංවේදීභාවයකුත් තියෙනවා. ඒක තුල මේ ලබන මේ දින කිහිපය තුල සහනය ඉදිරිපත් කරાવી. ඒක තුල ජනතාවට සහනය ලැබෙයි. ඒක තමයි රුපියල් 7500ක සහනය දැන්ටමත් දීම සඳහා යෝජනා කරලා තියෙන්නේ. ඇත්තටම දැන් අද මේ වෙනකොට පැවැත්වෙන උද්ඝෝෂණවල විපක්ෂ දේශපාලන පක්ෂ සංවිධානය කරන විරෝධතාවල ඉස්සර තිබේ ගෝඨා ගෝ හෝම්. දැන් කියන්නේ ගෝඨා රනිල් මේ ආණ්ඩුවම යන්න කියලා. දැන් ඔබතුමා එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම්වරයා. දැන් ඔබේ පක්ෂයේ නායකතුමා අගමැතිතුමා කියලා තියෙන ඔබතුමාලට පක්ෂ වැඩත් දැන් ක්‍රමානුකූලව කරන් යන්න කියලා. මොකද පහුගිය ඡන්දෙදී පසුබෑමකටපත් වෙච්ච නිසා. දැන් ඔබතුමාලගේ පක්ෂයේ පාක්ෂිකව මොනවද කියන්නේ? තමන්ගේ පක්ෂ නායකයාට මේ පහුගිය ආණ්ඩුවේ කිව්වොත් කුණුකොඩට අත තියලා නැත්නම් වෙනත් කට්ටිය කියන ඩීල් ආණ්ඩුවක් ඇති කරලා එතෙන්ට මේ මැදිහත් වෙලා දැන් රනිල් ගෝඨා දෙන්නම යන්න ඕන කියන තැනට මේ විරෝධතා මතුවීම ගැන ඔබතුමා පක්ෂේ මහලේකම්වරයාට මොකද්ද කියන්නේ? පාක්ෂේ මොකද්ද කියන්නේ? ඔව්. හොඳ ප්‍රශ්නයක් ඔය අවස්ථාවක් දුන්නට විශේෂයෙන් ස්තුතියි කරන්න. මේ ප්‍රශ්නය මත කරලා දුන්න එකට අවකාශය පාදලා දුන්නට බොහොම ස්තුතියි. මොකද මම සාමාන්‍යයෙන් සිරුකොතේ අඟහරුවාදා බදාදා දෙක අනිවාර්යයෙන්ම ඉන්නවා අතිසුවිශේෂී කාර්යයන් නොවුනොත් එහෙම. හැබැයි දැන් ඊටත් වඩා ඉන්නවා සඳා ඉඳලා බ්‍රහස්පතින්දා විතර වෙනකම් දැන් දින 4ක් විතර මම සිරුකොතේ රැඳිලා ඉන්නවා. පිට වැඩසටහනට යනවා Zoom එකනොත් සම්බන්ධ වෙනවා. දැන් සිරිකොතර එන කට්ටියත් ඒ වගේම දිනපතා ටෙලිෆෝන් එකෙන් හරි වෙනත් ක්‍රම වලින් සම්බන්ධ වෙන කට්ටියත් තුන් දෙනෙක් මට කතා කරලා කියන අපි පාක්ෂික ඇයි සර් මේ කුණු ගොඩර කරගෑවේ අපේ සර්ට පිස්සුද මේ මිනිස්සු අහන කතන්ද සිරිකොතර එන කට්ටියත් අහන්නේ අනේ සර් මොකටද මේ අපේ අගමැතිතුමා මේ කුණු ගොඩර කරගන්නේ
මේ මෙවුන් කරපු විනාශයට දැන් බැනුම් අහන්න වෙලා තියෙන්නේ අපේ සර්ටනේ අපේ අගමැතිතුමානේ. අනේ සර් කියන්නේ අගමැතිතුමාට උකින් ඉල්ලාස් වෙන්න කියලා. මෙන්න මේ වගේ මතවාද තමයි මිනිස්සු අපේ ජනතාව ඇවිල්ලා මාත් එක වැඩි හරියක් කියවන්නේ. දැන් රනිල් වික්‍රමසිංහ මහත්තයාට මේ කාවත් බේරා ගන්නවත් කාවත් ආරක්ෂා කරන්නවත් ගිල්ල නෙමෙයි මිනිස්සු වෙනුවෙන් මේකනේ. මේ වර්ග කීම රනිල් වික්‍රමසිංහ මහත්තයා බාර නොගත්තනන්ට අර සමහත් රටම මහා විනාශ කඳවුරක් බාටපත් වෙන්නේ. ඒකෙන් බේරා ගන්න තමයි රනිල් වික්‍රමසිංහ මහත්තයා මේ ඉදිරිපත් වෙලා තියෙන්නේ. ඉතින් රනිල් වික්‍රමසිංහ මහත්තයා හම්බ කරන්න අවශ්‍යතාවය තියෙන මිනිහෙක් නෙමෙයි. තියෙන එකක්වත් බලන්නේ නැති මිනිහෙක්. තියෙන දේපලත් තමන් ඉගෙන ගත්ත තැන් උන්ටත් ලියපු මිනිහෙක්. එහෙනම් මහාචාර්ය වික්‍රමසිංහ මැතිණියටත් රනිල් වික්‍රමසිංහ මහත්තයාට හම්බ කරන්න. අනිත් එක ඥාති සංග්‍රහ කියන જાතියක් කරපොම නැති මිනිහෙක්. තමන් අගමැති වෙලා තමයි මේ ආයතනයේ ඉන්නේ තමන්ගේ ලොකු අයියා. ලොකු අයියාගේ පොල් ගහවෙල විකාශනාගාරය සම්බන්ධව අදටත් උසාවියේ නඩු කියනවා. දැන් වෙන කට්ටියගේ කොහමද? අල්ලස් කොමිසමේ නඩු ඉල්ලාස් වෙනවා. ටෙක්නිකල් රීසන් කියන නීතිපතිවරයාගෙන් නඩු ඉල්ලාස් වෙනවා. දැන් තමන්ගේ මල්ලි අගමැති වෙලත් අයියා තාම උසාවියට යනවා. හරි. අයියට ලබා දුන්නු ව්‍යාපාරයකුත් නැහැ. මල්ලිට ලබා දුන්නු ව්‍යාපාරයකුත් නැහැ. වෙන වරපස්සෙදයිකුත් නැහැ. ඒක උසෝයක අගමැතිවරයා යන එක උත්සවයක ගිහිල්ලා ඉවරලා සාන් වික්‍රමසිංහ මහත්තයා හරි මල්ලි චන්න හරි ගිහිල්ලා වාඩිලා ඉන්නත් දෙපැත්තේ. එක සහෝදරේ පාර්ලිමේන්තුවට ගෙනිච්චද? එක සහෝදරෙක් තනතුරක තිබ්බේ නැහැ. සහෝදරියක් ඉන්නවද කියලා කවුරුවත් දන්නේ නැහැ. දන්නේ පවුලේ සමාජික ටික විතරයි ඉන්නේ. දන්නේ. ඉතින් රනිල් වික්‍රමසිංහ මහත්තයා මේ තමන්ගේ පවුල ශක්තිමත් කරන්න සම්වර්ධනය කරන්නවත් එහෙම නැත්නම් මේ තමන්ගේ වෙන මිනිහෙක් ආරක්ෂා කරන්නවත් ආපු මිනිහෙක් නෙමෙයි. මේ රටේ මිනිස්සු වෙනුවෙන් මේ කැපකිරීම කරලා තියෙන්නේ. අධ්‍යාපනයේ ওই සාධනීය තැනට ගෙනාවෙත් ඒකට. ඒ වගේම ප්‍රවාහනය හදන්න හැදුවෙත් ඒකයි. එයාගේ තියෙන දැවැන්ත සැලසුම් තියෙන්නේ. මේ මට මේ කාරණා කියන වෙලාව තියෙද්දන්න එක විනාඩියක් වගේ තමයි. තරන් මම මේ අගමැති වෙන්න ඉස්සරලා මේ මෑත යුගයේ අපි සාකච්ඡා කරන අපි සාමාන්‍ය අඟහරුවාදා හැමදාම අගමැතිතුමත් එක්ක සාකච්ඡා තියෙනවා. එදා තිබුණේ හවස් වරුවේ මේ සාකච්ඡාව ඉවරලා හවස 5ට විතර මට එළියට යන්න වෙනත් මම දාගත්ත වැඩ වගේ උතුම් මට යන්න හදිසි. නමුත් මම යන්න නැගිටිනකොට අගමැතිතුමා කිව්වා මේ නෑ ඔය ඉන්නකෝ කියලා. දැන් එතුමා ඉන්න කෙනා නෑ මට වැඩ තියෙනවා කියලා මට යන්න බෑනේ. ඉතින් මම මාලේ කමරේ විදිහට නායකතුමා කිව්වට පස්සේ මොකක් හරි විශේෂ කාරණයක් කරන මම පාඩිනවා. ඊට පස්සේ කට්ටිය කැවිලා ඉන්නවා කියලා සිකුට් එකෙන් දැනුම් දීලා තිබුණා. ආචාර්යවරු දෙන්නයි මහාචාර්යවරු ආචාර්යවරු දෙන්නයි මහාචාර්යවරු දෙන්නයි මහාචාර්ය තුන් දෙනයි පරිසරවේදියෙකුයි. ඇවිල්ලා පැයකට වැඩි සාමාන්‍ය රනිල් වික්‍රමසිංහ විනාඩි 5කට 10කට කෙනෙක් එක්ක ඇල්ලලා ඉන්නනේ මොහොම කෙටියෙන් එයාගේ වැඩ ඉවරයිනේ. ඔය මේ නම් පජංගාග ඉන්න මිනිහෙක් නෙමෙයිනේ. හැබැයි මේගොල්ලොත් එක්ක සාකච්ඡාවේ පැයකට වැඩි හිට පැය විනාඩි 5 දුව අධ්‍යාපනය ගැන ඒගොල්ලෝ කතා කරන්නේ නැහැ. ඒගොල්ලෝ කිව්වා මේ සගේ අධ්‍යාපන ක්‍රමවේදය තාම දුවන්නේ මේක දැන් ගත්තට පස්සේ නැවතත් මේක ටික පොලිස් කරලා ගන්න වෙනවා. අගමැතිතුමා කියන්නේ මම එදාට හරියන ක්‍රමයෙන් තමයි අපි ඒ ගෙනාවේ. මං කිව්වෙත් නෑ අපි එදාට හරියන ක්‍රමය තමයි ඒ ගෙනාවේ. අදට ඒක හරියන්නේ නෑ. අද ඕගොල්ලෝ අධ්‍යයනය කරන්න UK එංගලන්තයේ තියෙන අධ්‍යාපන ක්‍රමය අපි ලංකාවේ දැන් ඊළඟට වෙනස් කරන්න තියෙන්නේ. ඒ අධ්‍යාපන ක්‍රමෙ මෙතන ගේන්න වෙනවා කියලා. අර ආචාර්ය මහාචාර්යතුමාලා මුණ බලන්න. ඊට පස්සේ රටේ ආහාර ප්‍රශ්න සුරක්ෂිතතාවය කොහොමද කරන්න කියලා ඒගොල්ලෝ අදහස් කරනකොට එතුමා මට වැදක් පවරුවා මට තාම බැරුණා කරගන්න මහලු පළම ගිහිල්ලා කරන්න එන්න කියලා. කොමල්ල හරි අගමැතිතුමා කිව්වේ නෑ. අපි කරන්න ඕන කටුනායක එයාපෝට් එක ඉලක්ක කරලා වයඹ බස්නාහිර අපි මේ කෘෂි කර්මාන්තය ශක්තිමත් කරන්න ඕන ග්‍රීන් හවුස් ආයුෂ සිස්ටම් ගේන්න ඕන. අපි හයිබ්‍රිඩ් ආහාර ඇති කරන්නට ඕන. වැඩි හාවස්ට් එකක් කරන්න පුළුවන් ඒවා. ඒ වගේම ඌව දකුණ සම්බන්ධ කරලා නැගෙනහිර සම්බන්ධ කරලා මත්තල ගුවන්තොට පොළත් එක්කලාම ඒ අවට මේ කෘෂිකර්මාන්තය දිනු කරන හැටි ඒකෙන් ඉන්දියාවේ භූමි ප්‍රමාණය දැන් වගා කරලා ඉවරයි. ඉන්දියාවේ ජනගහනය දවසින් දවස අසීමිතව වැඩි වෙනවා. තව අවුරුදු කිහිපයක් යනකොට ඉන්දියාවටත් දැවන්ත ආහාර ප්‍රශ්නයකට මුහුණ දෙන්න වෙනවා කියලා ඒ වසරත් කිව්වා වසර වෙනකොට මෙන්න වෙනවා. ඒ වෙනකොට ඉන්දියාවට ආහාර ලබා ගන්න තියෙන ලේසිම පහසුම ක්‍රමය තමයි ලංකාව. අපි දැත් වෙන්න ඕන ඉන්දියාවටත් උදව් කරන්න. එයා ප්ලේට් කරලා ඉවරලා ඉන්දියාවට ආහාර ද්‍රව්‍ය යවන්න පුළුවන් දැන්. මාත් එක්ක වනජීවි ටුවරිසම් ගැන කතා කරා. ඒ ගැනද? ඒ තරම් නෙවෙයි ලෝකනායකයෝ ගැන කතා කරන්න ගියාම
චර්චිල් කොහොමද 4 දෙනෙක් එක්කලා අගමැති වෙලා ආණ්ඩු පිහිටවපු හැටි ඒ වගේම හිට්ලර් කොහොමද නැපොලියන් කොහොමද කියලා නැපොලියන් උදේට වොඩ්කා එකක් ගන්න හවසට මේ දවල්ට මේ බ්‍රැන්ඩි එකක් ගන්න හවසට විස්කි ෂොට් එකක් ගාලා ඉවරලා කාලා බුදිනවා මේ හිට්ලර් ඔය එකක්වත් නොකර නිකම්ම කාලේ මැරලා ගියා කියලා ඉවරලා තමයි සාකච්ඡා ඉවර කරලා රනිල් වික්‍රමසිංහ මහත්තයා නැගිට්ටේ රනිල් වික්‍රමසිංහ මහත්තයා අගමැතිතුමා එළියට ගිහිල්ලා මහලේකන්ට යන්න විදියක් නැහැ දැන් අර ආචාර්යතුමාලා මාචාර්යතුමාලා රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ තියෙන දැනුම පිළිබඳවත් හැකියාවත් පිළිබඳවත් ඒගොල්ලෝ මාව තියාගෙන නැවත මාත් එක්ක කතාව මම මේ කිව්වේ මේ රටේ ජනතාවට දැනගන්න. එවැනි දැක්මක් හැකියාවක් තියෙන මේ චරිතය. මේ චරිතය නැතු ගියට පස්සේ නම් ඔය හාල්පාරුවෙක් අගමැති වෙයි ජනාධිපති වෙයි. මේ දැන් ඔය පහුගිය කාලේ ජනාධිපතිලා අගමැතිලා වෙච්ච විදියට කවුරු එකෙක් ජනාධිපති වෙයි කවුරු එකෙක් අගමැති වෙයි. තියෙන එක විකුණුන කයි හොරාකයි තමගේ දරුවන්ට එතනින් හට රටන වැඩක් නැහැ. ඔබට තියෙන මේ රටේ ජනතාවට තියෙන ගෝටා ගෝ හෝම් ක්‍රියාත්මක කරන්න මේ මිනිස්සයා ජනාධිපති කරගන්න ජනාධිපති කරගෙන අවුරුදු 10ක් විතර මේ රට ගෙනියන්න ඔබේ දරුවන්ටත් ඔබේ නූපන් දරුවන්ටත් මේ රට යහපත් තරම් බවට පත් වෙයි ඒක නිසකයි ස්ථිරයි කියලා මම කියනවා මේ ගෝටගෝ හෝම් කෙසේ වෙතත් දැන් බහුතර බලය පාර්ලිමේන්තුවේ ශ්‍රී ලංකා පොජ්ජන පෙරමුණනේ තනි මන්ත්‍රීන් අගමැති වෙලා ඉන්නේ අගමැති දුහුරේ දැන් අපි කියමු මේ වැඩ ඔක්කොම ටික කළාද අර කලින් අවුරුදු වල කළා වගේ රට වැටිලා තියෙනවා නග්ගලා දෙනවා කෙටි කාලෙකදී ආය කොහොම හරි ආණ්ඩු පෙරලෙනවා දැන් වැටිලම තිබ්බේ අගාධෙන් ක්‍රමංකයෙන් ගොඩ එන්න පුළුවන්කම ලැබෙයි කියලා විශ්වාස කරනවා එහෙම ගොඩ ආවට පස්සේ පුළුවන් නේද පොහොට්ටු බලයට අගමැතිතුමා අයින් කළා නෑ පාර්ලිමේන්තුවේ බහුතරයට ඒක කටයුතු කරන්න පුළුවන් හැබැයි ජනතාව තීන්දුව කරන්න ඕන එවැනි දෙයක් කරොත් එහෙම මේ මිනිස්සු නැවත පාර්ලිමේන්තුව කියනවාද කියලා. මෙතන ප්‍රශ්නේ තියෙන්නේ. මෙතන මේ අහිමි වෙන්නේ ඒ කට්ටියට නෙවෙයි. ගෝඨාටවත් මහින්දටවත් එහෙම නැත්නම් මේ රාජපක්ෂ පවුලටවත් එහෙම නැත්නම් ඒ පොහොට්ටුවේ මන්ත්‍රීවරුන්ටවත් නෙවෙයි. මේ රටේ මේ අද ලයිට් රේල් එක නැතුව ගියාම අහිමි වෙලා තියෙන කාටද? ටැබ් එක නැතුව ගියාම අහිමි වෙලා තියෙන කාටද? රයිට්? එහෙනම් මේ පීඩනයට මුහුණ දෙන්න වෙලා තියෙන ජනතාව මිස රනිල්ද? රනිල් වික්‍රමසිංහ නෙමෙයි මේ පීඩනය රනිල් වික්‍රමසිංහ මහත්තයා කොහොමද තියෙන්නේ? මේ රට බැරන් ඒ මනසට එන්නේ කියලා වෙන රටවල මේ මිලියන ගණන් වැටපොක් එක්කලා ජීවත් වෙන දෙයි. නෝනට යට දෙන්නද? හැබැයි පිටරට ළඟින් ප්ලේන් එකට අඩි තියා ගන්න බැරි මේ රට මිනිසුන්. ඔබට තමයි මේ පීඩනය. එහෙනම් ඔබත් දැනගන්න ඕන විශේෂයෙන්ම රටේ ජනතාව දැනගන්න ඕන යථාර්ථය අවබෝධ කරගන්න. එහෙනම් පොහොට්ටුවේ මන්ත්‍රී එවැනි තීන්දුවක් ගන්න පොහොට්ටුවේ මන්ත්‍රී සම්බන්ධ ගතයුතු ක්‍රියාමාර්ගයත් ඒගොල්ලෝ තීන්දුව කරන්නේ. ඒ රටේ ජනතාවට කිව්වේ ඔබේ එක්සත් ජාතික පක්ෂයේ පාක්ෂිකයට දෙන පණිවිඩය මොකක්ද අවසන් වශයෙන්? මේ වෙලාවේ අපි බාර අරගෙන තියෙන්නේ පාක්ෂිකයන්ට සලකන්න පුළුවන් ආණ්ඩුවක් නෙමෙයි. මේ රට බාර අරන් තියෙන්නේ ඔබව ජීවත් කරවන්න තමයි රනිල් වික්‍රමසිංහ මහත්තයා මේ වකින් බාර අරන් තියෙන්නේ. ඔබේ දරුවට අනාගතය ඇති කරන්න තමයි මේ බාර අරන් තියෙන්නේ. හින්දා ඉවසලිවන්ත කටයුතු කරන්න වෙනවා. රනිල් වික්‍රමසිංහ මේ රට ගොඩ දානවාමයි ඒක සත්‍යයි. අපිට තියෙන්නේ හිමින් මේක සංවිධානය කරන්න දුවන්නම් වාලේ දුවලා ඉවරලා විනාශ වෙන්න කටයුතු කරන්නට එපා. එහෙම කට්ටිය ගිහිල්ලා ඉවරලා විනාශ වෙලා තියෙනවා. එඳා මේ එක්සත් ජාතික පක්ෂේ කඩාගෙන ගිය හැදිච්ච එක මිනිහෙක්වත් නැහැ. හැම මිනිහම විනාශ වෙලා තියෙන්නේ. බණ්ඩාරනායක මහත්තයාගේ ඉඳලා ඉවරලා හිතලා බලන්න. සජිත් ප්‍රේමදාස මහත්තයා දක්වා ආපු කට්ටියගෙන් තා ඉතුරුලා ඉන්නේ සජිත් ප්‍රේමදාස මහත්තයාලා කරන්නයි විතරයි. අනිත් ආපු කොම් විනාශ වෙලා තියෙනවා. දේශපාලන වශයෙන් විනාශ කරලා නැත්නම් ජීවිත වශයෙන් විනාශ කොහොමද විනාශ වෙලා තියෙන්නේ. ඒ නිසා මේ මිත්‍යා මේ කතාව වලට රැවටෙන එක නෙමෙයි කරන් දෙන්නේ. ඔබ මේ යථා තත්ත්වය රටට කියන්න රටට කියලා රටේ ජනතාවට යථාර්ථය අවබෝධ කරලා දීලා පෙළගස්සන්න අපේ සංවිධාන ශක්තිය ශක්තිමත් කරන්න ඊළඟ අවස්ථාවේදී මේ රටේ නොසලන නායකත්වයක් තියෙන දැක්මක් තියෙන ජාතික ජාත්‍යන්තර සම්බන්ධකම් තියෙන හැකියාව තියෙන එකම චරිතය රනිල් වික්‍රමසිංහයන් මේ රටේ ජනාධිපති ධූරයට පත් කර ගැනීමට අපි හැමෝම සූදානම් වෙන්න පෙළ ගැහෙන්න කියන එක තමයි මම ජනතාවගෙන් ඉල්ලන්නේ මම පාක්ෂිකයින්ගෙන් ඉල්ලන්නේ විශේෂයෙන්. අද අපි සාකච්ඡා කළේ එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් හිටපු අමාත්‍ය පාලිතරාංගී බණ්ඩාර මැතිතුමා සමග රටේ පවතින දේශපාලන තත්ත්වයේ පිළිබඳව අපගේ ආරාධනීය ප්‍රතිමේ සාකච්ඡාවට පැමිණීම ගැන එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් තුමනපතිතුමාට බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම ඔබතුමාගේ ඉදිරි දේශපාලන කටයුතු සාර්ථක වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි මේ අවස්ථාව දුන්නට ඒ වගේම සාන් වික්‍රමසිංහ මහත්මයාට අපි විශේෂයෙන් ස්තුතිවන්ත වෙනවා මේ අවස්ථාව දුන්න මොකද විශේෂයෙන් මට මෙත් එක තප්පරයක් ගන්න මේ මගේ දේශපාලන ජීවිතයේ එහෙම නැත්නම් මාධ්‍යයට පළවෙනිට කැමරාවකට ඇවිල්ලා කතා කරපු පළමු ස්ථානය මෙතන මේ ජනහඬ ලේසි පසු කට්ටේ නෙමෙයි 2008 වෙනි මාසේ මට මතක තියෙන 24 වෙන්න ඕන ඒ ජනහඬ වැඩසටහන
හිටපු ජනාධිපති හිටපු අගමැති මහින්ද රාජපක්ෂ, ඒ වගේම හිටපු කතානායක විජයමුණු බණ්ඩාර, ඒ වගේම ජනාධිපති අපේක්ෂක තිලක කරුණාරත්න, නන්දන ගුණතිලක ජනාධිපති අපේක්ෂකතුමා ආදි කණ්ඩායමත් එක තමයි පළවෙනි දාසය ආධුනිකයෙක් විදිහට එතන පොලිසියනේ පොලිසිය ඉල්ලා සිටින ලියුම දුන්නා 8 වෙනි මාසේ 24 මේ වැඩසටහන තිබුණේ 8 වෙනි මාසේ 26 හෝ 27 මම සහභාගී වෙනවා. බොහොම ස්තුතියි හැමදෙනාටම සුවයක් ප්‍රාර්ථනා කරනවා.